අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් හැම දිනාටම අපි අදත් ඇඩ්වෝ කතා සමගයි සම්බන්ධ වෙලා ඉන්නේ. අපි හැම සිකුරාදම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන හරි ශ්‍රී ලංකාවට ප්‍රතිපත්තිමය වශයෙන් වැදගත් වෙන සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. නිතරම ඒ ගැන තොරතුරු දත්ත සහ දැනුමක් තියෙන කාත් එක්ක හරි. ඉතින් අපි කලින් සතියේ පැතුම් කරන සමග කතා කරා අතර මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න මේ විවෘත ආර්ථිකය ක්‍රමවේදයක්ද කියලා. ඊට කලින් සතියේ අපි කතා කරා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩ ගන්න පුළුවන්ද කියලා කපිතාන් මිලින්දත් සමග ඒ වගේ මීට කලිනුත් අපි ඒ වගේ සාකච්ඡාවට කිහිපයක් කතා කරා. ඇයි ලංකාවේ ඉන්ටර්නෙට් ස්ලෝ, ඒ වගේම ලංකාවේ ආර්ථික අර්බුදය ගැන මහාචාර්ය W විජේවර්ධනත් එක්ක. ඉතින් අද අපේ සාකච්ඡාවට අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරලා ඉන්නවා උමේෂ් මොරමුදලි. උමේෂ් ඇවිල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම උමේෂ්ට වසර ගණනාවක අත්දැකීම් තිබෙනවා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ, ඒ කියන්නේ සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස් එකේ සහ අධ්‍යයන කටයුතු කරලා තොරතුරු දැකලා ආර්ථිකය ගැන සාකච්ඡා කළා. උමේෂ් ඉතාමත් මාදරයෙන් පිළිගන්නවා අපේ ඇඩ්වෝ කතා සීරීස් එකට. ඉතින් අද සාකච්ඡා කරන්න අපි හිතුවේ අත්තර මේ සතියේ මුල භාගයේ දැන් නම් මම හිතන්නේ සාකච්ඡාව ක්‍රිකට් ගැන වලට යොමු වෙලා තියෙන්නේ අපි ලැබපු තරග ජයග්‍රහණයත් එක්ක. කොහොම වුණත් මේ සතියේ මුලදී විශාල සාකච්ඡාවක් ආවා. ඇත්තටම මේ අපි ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න IMF එකට යන්න ඕනේද නැද්ද කියලා. ඉතින් ඒක නිසා ඒක ගැන අපි හිතුවද කතා කරන්න IMF එකට නොයා මේක කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. මොකද එක පැත්තකින් සමහර ආර්ථික විද්‍යාඥයන් විද්‍යාර්ථයන් ප්‍රකාශ කරා මේක IMF එකට යන්න නැතුව මේක කරගන්න අමාරුයි කියලා. අනිත් පැත්තෙන් රජය නිතරම ප්‍රකාශ කරා නෑ නෑ IMF එකට යන්න අවශ්‍යතාවයක් නෑ අපිට මේක ඊට වඩා වෙනස් ක්‍රම තියෙනවා මේකෙන් ගොඩ එන්න කියලා. ඒ වගේම මේ මෑතකදී මම හිතන්නේ දවස් ඊයේ හරි පෙරේදා හරි මහ බැංකුව ඇත්තටම Twitter පණිවිඩයකුත් නිකුත් කරලා තිබුණා. ණය වාරිකය ගෙවුවට පස්සේ IMF එකට යන එක එච්චර සුදුසු නෑ. අපි වාර්තා බැලුවා IMF එකට ගියපු 16 වතාවකට ගිහිල්ලා තියෙනවා. ඒක සාර්ථක වුණේ නැහැ. ඒ නිසා අපි වෙනත් ක්‍රමයේ සඳහන් කරලා තිබෙනවා. නමුත් වෙනත් ක්‍රම පාවිච්චි කරනවා කියලා. උමේෂ් මම ඉතින් කෙලින්ම ප්‍රශ්නේ අහන්නම්. IMF එකට නොයා මේ ප්‍රශ්نين ගොඩ එන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? හැමෝම මම හිතන්නේ පිළි අරන් තියෙනවා අපිට ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා. විපක්ෂයයි ආණ්ඩු පක්ෂයයි අභියෝග තියෙන එකේ ආර්ථික අර්බුදයේ ගැඹුර පිළිබඳව මම හිතන්නේ මතවාද වෙනස්. නමුත් හැමෝම දන්නවා ඉතින් ආර්ථිකයේ හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා කියලා. IMF එකට නොයා උමේෂ් මේක ගොඩ ගන්න පුළුවන්ද? කොහොමද උමේෂ් මේක දකින්නේ? ඇත්තටම දන්නා මම මේ IMF එකට යන්නේ කලින් පොඩ්ඩක් විනාඩියක් දෙයක් කරන් මම පැහැදිලි කරන්නම්. මොකද්ද අපිට තියෙන ප්‍රශ්නේ කියලා. මොකද මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න නැතුව අපිට එකපාරට කියන්න බෑ මේකින්ද අපිට IMF එකට නොයා ඉන්න පුළුවන්. හිතන්නකෝ IMF නේ තේ බොන්න වගේ යන්න හිතන් ඉන්නවද කියලා ඒක ප්‍රශ්නේ. එහෙම කතන්දරයක් නෙමෙයි. අපිට දැන් අපිට සරලවම තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා ගොත් අපි මේ තේරෙන භාෂාවෙන් කියලා කිව්වොත් අපි විශාල වශයෙන් ණය අරගෙන තිනවා විදේශ රටවල් වලින් හෝ විදේශීය ණය. එතකොට මේ ණය අපි ලබා ගන්නේ හුඟක් වෙලාවට ඩොලර්ස් වලින්. එතකොට ඩොලර්ස් වලින් ගත්ත ණය අපි ගෙවන්න ඕනේ ආපහු ඩොලර්ස්. අපිට මේක රුපියල් වලින් ගෙවන්න බෑ, වෙන සල්ලි වලින් ගෙවන්න බෑ. කියන්නේ අපිට කියන්න පුළුවන් සල්ලි print කරලා ණය ගෙවන්න බෑ. සල්ලි print කරලා දේශීය ණය ගෙවන්න පුළුවන්. කෙනෙක්ට කියන්න පුළුවන් ඒකෙන් උද්දමනය වැඩි වෙනවා මේ ආදී වශයෙන් මේක දේවල් වෙනවා කියලා. නමුත් ඒ කන්සර්න්ස් පොඩ්ඩකට අමතක කළොත් විදේශීය ණයත් එක්ක මේක කරන්න පුළුවන් දැන් මේ විදේශීය ණය ගන්න අපිට ඩොලර්ස් අවශ්‍ය වෙනවා. එතකොට අපිට එනවා ප්‍රශ්නයක් කොහෙන්ද මේ ඩොලර්ස් එන්නේ කියලා. ඩොලර්ස් අපිට එන ප්‍රධාන ක්‍රමවේද 3-4ක් තියෙනවා. පළවෙනි එක තමයි අපගේ අපනයනවලදී අපනය භාණ්ඩ අපනයන කළාම අපිට ගෙවීම් ලැබෙන්නේ ඩොලර්ස් වලින් බොහෝ වෙලාවට. ඊට පස්සේ විදේශීය ආයෝජකයන් වෙලා ලංකාවේ ආයෝජනය කළොත් අපිට ඒ ආදායම් ලැබෙන්නේ ඩොලර්ස් වලින්. ඊට පස්සේ මේ මෑතක් වෙනකම් දැනට සයන අඩුලා තිබ්බා සංචාරක ව්‍යාපාරය සිද්ධ වෙද්දී සංචාරකයින් ඇවිල්ලා වියදම් කරන්නේ ඩොලර්ස් වලින්. ඊට අමතරව අපි දන්නවා අපේ සේවකයන් පිටරට වැඩ කරනවා. ඒගොල්ලන්ට සල්ලි ලැබෙන්නේ ඩොලර්ස්, කෙලිම ඩොලර්ස් වලින් නොවුනත් විවිධාකාරයේ විදේශ විනිමය වලින්. අන්තිමට මේ සල්ලි ලංකාවට එන්නේ ඇත්තටම හුඟක් වෙලාවට විදේශ විනිමය මම නැත්තම් ඩොලර්ස් විදියට. එතකොට ඕවා තමයි ප්‍රධාන ක්‍රමවේද 4 ලංකාවට ඩොලර්ස් එන. එතකොට මේ ක්‍රමවේද 4න් එන ඩොලර් ප්‍රමාණය අපිට ගෙවන්න තියෙන ණය වලට වියදම් වෙන ඩොලර් ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස අඩු නම් අපිට සිද්ධ වෙනවා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න. අපි කොහෙන් හරි ඩොලර් හොයන්න ඕනි මේ අදාළ ඩොලර් වලින් ගෙවන්න තියෙන ණය ගෙවන්න. මේක තමයි සරලවම අපිට තියෙන ප්‍රශ්නය. අපිට
රටට ගලා එන ඩොලර් ප්‍රමාණය මදි රටින් අපි ගෙවිය යුතු ණය වලට වියදම් කරන්න ඕනේ ඩොලර් ප්‍රමාණය සඳහා. මේකේ ප්‍රශ්නයක් වෙන්නේ අපි ඇත්තටම ආනයන මත සෑහෙන්න යැපෙන රටක්. කෙනෙක්ට කියන්න පුළුවන් ආනයන නවත්තලා දාන්න පුළුවන් නේ. ඒ වගේ කතන්දරයක්. ඒක වෙනම කතා කළ යුතු සාකච්ඡාවක්. ආනයන වලට සහ ඩොලර් වලින් ගත්ත විදේශ ණය ගෙවන්න සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් රටින් පිට යනවා. එතකොට අර මම කලින් කිව්වා වගේ මේ පිට යන ඩොලර් ප්‍රමාණයට සාපේක්ෂව රටට ඩොලර් ප්‍රමාණයක් එන්න ඕනේ. දැන් අපි දන්නවා මේ ප්‍රමාණය එන්න අඩු වෙලා තියෙනවා. රටට ගලා එන ඩොලර් ප්‍රමාණය රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව වෙලා තින්නේ අපි ගත්තොත් 1995 ඊට පස්සේ වසර 2000 ඉඳලා විශේෂයෙන්ම 2000 ඉඳලා 2015 16 17 වගේ වෙද්දී ලංකාවේ අපනයන වර්ධනය සෑහෙන්න මන්දගාමී. ඒ කියන්නේ ලංකාවට ලැබෙන ඩොලර් ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වෙලා නැහැ. අපි දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ලංකාවේ අපනයන ගත්තොත් 2000 වගේ කාලයකදී ඒක 35ක් වගේ අගයක තිබුණ එකක්. මේක 2015 විතර වෙද්දී 12ක් 13ක් වගේ ඉතා අඩු අවම අගයකට වෙනකම් පහත වැටලා දෙනවා. ඒ කියන්නේ ලංකාවට ගලාගෙන එන ඩොලර් ප්‍රමාණය දලදේශීය නිෂ්පාදිත ප්‍රතිශතයකට සැලකිය යුතු ලෙස අඩු වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් මොකද වෙලා තින්නේ අපි 2007 දී පටන් ගන්නවා ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර. ඒ කියන්නේ අපි ණය ගන්න තීරණය කරනවා ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ ගිහිල්ලා ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළින් අපි ගන්නවා ඩොලර් මිලියන 500 ඩොලර් බිලියනය බිලියන 1.5 මේ ආදී වශයෙන්. දැන් මේ ණයවල තියෙන විශේෂත්වය තමයි මේවා කිසිම ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි දෙන්නේ. මේ ණය අපිට ඕනේ විදිහට වියදම් කරන්න පුළුවන්. අපි උදාහරණයකට අපි චීනෙන් ණයක් ගත්තොත් එහෙම නැත්නම් වර්ල්ඩ් බැංක් එකෙන් ණයක් ගත්තොත් ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ගත්තොත් ඒ ණය අපිට වියදම් කරන්න පුළුවන් ඒ අදාළ ව්‍යාපෘතියට විතරයි. නමුත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරගෙන ණයක් ගත්තොත් ඒ ලැබෙන ඩොලර් අපිට ඕනේ විදිහට වියදම් කිරීමේ හැකියාව අපිට තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ඩොලර්ස් අපිට ලැබෙද්දී ලැබෙන්නේ ඉහළ පොලි මුදලකට. අනිත් පැත්තට මේවා ගෙවද්දී අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේවා වාරික වශයෙන් නෙමෙයි අපි ගෙවන්නේ. අපි උදාහරණයක් ගත්තොත් අපි හිතන්න අපි කෙනෙක්ගෙන් ණයක් ගත්ත ගෙයක් හදන්න රුපියල් ලක්ෂයක ණයක්. රයිට්? එයා අපිට කියනවා ඕකේ අවුරුදු 5ක් ඇතුළත මේ ණය ගෙවන්න ඕනි. අවුරුද්දකට යම්කිසි පොලියක් තියෙනවා. එක අවුරුද්දකට වාරිකයේ රුපියල් 20000යි. ඒකෝර හැම අවුරුද්දෙම 20000 ගෙවාගෙන යනවා. මේ 20000ට පොලි එකතු වෙනවා. අපි සාමාන්‍ය කියමු සරලව තේරුම් ගන්න පොලි රුපියල් 5000යි කියලා. ඒකෝර රුපියල් 25000 ගාණි වසර 5ක් ගෙවාගෙන ගියාම වාගේ ණය ගෙවිලා ඉවරයි. විදේශ මේ ස්වෛරී බැඳුම් කරයක් කියන්නේ සාමාන්‍ය බැඳුම් කරයක් වේවා ස්වෛරී බැඳුම් කරයක් බැඳුම් කරයක ණය ගෙවීමක් සිද්ධ වෙන්නේ මෙහිම නෙමෙයි. ඒකේ අපි ගෙවන්නේ පොලිය විතරයි. උදාහරණයකට එතකොට අපි මේවා අංක එක තමයි මේවා ඉතා ඉහළ පොලියක් ගෙවන්න ඕනේ. දැන් අර අපේ ලක්ෂ්‍ය කතන්දරය ගත්තොත් ඒ ලක්ෂයේ රුපියල් 5000 පොලියට අපිට ගෙවලා ෂේප් වෙන්න හැකියාවක් නැහැ. එතකොට අපිටම රුපියල් 15000ක විතර පොලිය ගෙවන්න වෙනවා. රුපියල් 10000 15000 කියලා අපි හිතමු. රුපියල් 15000ක පොලිය අපි ගෙවාගෙන යනවා වසර 5ක් දක්වා. මතක තියාගන්න ඕනේ අපි එතකොට අපි අර ගත්ත ණය මුදලින් කීයක්වත් ගෙවන්නේ නැහැ. එතකොට අර වසර 5 ඉවරුනාම අපි අර රුපියල් ලක්ෂෙම එකපාර ගෙවන්න ඕනේ. දැන් අපිට තේරෙනවා රුපියල් ලක්ෂයක් එකපාර ගෙවෙන එක සෑහෙන අමාරු දෙයක්. අපි ඒක අර කොටස් වශයෙන් ගෙවාගෙන ගියා නම් අපිට කොහොමද මේක මැනේජ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. එකපාර ගත්ත ණය මුදල එකපාර මේ ගෙවර ගෙඩි පිටින් ගෙවන්න ගියාම අපි සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් මාර අවුලක වැටෙනවා. දැන් ස්වෛරී බැඳුම් කර ගැනීම හරහා අපිට සිද්ධ වෙලා තියෙන්නේ අපිට මේ වගේ ගෙඩි පිටින් ඩොලර්ස් යන අවස්ථා සිද්ධ වෙනවා දැන් හැම අවුරුද්දෙම වගේ. අනිත් පැත්තෙන් ගත්තොත් ඒ රටෙන් යන ඩොලර් ප්‍රමාණය සෑහෙන්න වැඩි වෙලා තිනවා මෙන්න මේ සංදර්භය නිසා. ඒක දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට සෑහෙන විදිහට වැඩි වෙලා. ඒ කියන්නේ යන ඩොලර් ප්‍රමාණය එන්න වැඩි වෙලා රටට එන ඩොලර් ප්‍රමාණය එන්න අඩු වෙලා. එතකොට රටේ ඩොලර් හිඟකම එන්න වැඩි වෙනවා. එතකොට මේකේ තියෙන ප්‍රශ්නේ දැන් අපි අර ජාත්‍යන්තර සාවරී බැඳුම් කර වලින් ගත්ත ණය මේක මේ අද මේ අවුරුද්දේ දැන් රජය කියනවා දැන් අපි මේ ණය ගෙව්වා. හරි සතුටුයි හැමෝම කියනවා මේක ලොකු මේ මාර ඇචීව්මන්ට් එකක් වගේ මාර දෙයක්. ප්‍රශ්නේ තියෙන්නේ මේක නෙමෙයි. මේ වගේ තව ගෙවන්න තියෙනවා 2030 වෙනකම්. එතකොට අපි කියනවා මේ අපි අර කියන්නේ රෝල ගහනවා කියලා. දැන් රෝල ගහලා එක අවුරුද්දක් ගෙවා ගත්තා.
එතකොට තව කොච්චර රෝල ගහන්නද? දැන් ඕක තමයි තියෙන ගැටලුව. එතකොට මේ ගැටලුවේ IMF එකට නොය IMF එකට යෑම හරහා අපි දල වශයෙන් කරන්නේ මම ඒක ගැන දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම සරලව කිව්වොත් IMF එකට යාම හරහා බලාපොරොත්තු වෙන්නේ මේ ණය ගෙවන්න තියෙන ක්‍රමවේදය වෙනස් කරගෙන ණය ගෙවන්න පොඩ්ඩක් වැඩිපුර කාලය ලබාගෙන වසරකට දෙකකට ණය ගෙවන එක කල් දාලා ඒ වගේ පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දාගන්න පොඩ්ඩක් බේසිකලි කිව්වොත් පොඩි ලෙවලට ඇඩ්ජස්ට්මන්ට් එකක් දාගන්න පොඩි කාලයක් යනකම් මේ සිටුේෂන් එක සෙටල් කරගන්න. ඒක අපි හිම කරන්නේ නැත්තම් අපිට සිද්ධ අපිට මේක දෙපැත්තකින් බලන්න පුළුවන්. පළවෙනියටම බලන්න පුළුවන් අපිට සිද්ධ වෙනවා රටට එන ඩොලර් ප්‍රමාණය වැඩි කරගන්න. ඒක අපිට තියෙන එක විසඳුමක්. අනිත් පැත්තෙන් අපිට සිද්ධ වෙනවා ණය හැර ණය ගෙවීම හැර දැන් IMF එකට ගෙවීම යාම හරහා අපි කරන්නේ ණය ගෙවීමට තියෙන ණය ගෙවීම හරහා රටින් පිට වෙන ඩොලර් ප්‍රමාණය අවම කර ගැනීම. ඒක විසඳා ගන්න එක. ඒක එහෙම කරන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා අනිත් ක්‍රමවේද මගින් රටට රටින් පිට වෙන ඩොලර් ප්‍රමාණය අවම කරගන්න. එතකොට ඒ සම්බන්ධයෙන් තියෙන ක්‍රමවේද අපි ගත්තොත් මුලින්ම ඉක්මනටම යන්න පුළුවන් ක්‍රමවේදය තමයි ආනයන පාලනය. මොකද ආනයන වලට ගෙවන්නේ ඩොලර්ස් වලින්. ආනයන වලට ඩොලර්ස් වලින් ගෙවන එක සීමා කළොත් රටින් පිට වෙන ඩොලර් ප්‍රමාණය අවම වෙනවා. ප්‍රශ්න තියෙන්නේ අපි දැනටමත් ඒක කරලා තියෙන්නේ. පැහැදිලි උමේෂ්. උමේෂ් මට දැනගන්න ඕනේ උමේෂ් අපි වැහෙනව නේද? මේ වෙද්දී අපි පාරිභෝජන ඔව් වැහෙනවා. හරි උමේෂ් නෑ ඔව් එතකොට උමේෂ් දැන් මට උමේෂ් පැහැදිලි කරපු එක තේරුණා. දැන් එතකොට දැන් ආනයන උමේෂ් නවත්තුවේ ඇත්තටම ආනයන දැන් අඩු කරලා අපි දැනට ආනයන අඩු කරලා තියෙනවා. ඒ වගේම දැන් අපි හැම අවුරුද්දකම අර වගේ ඩොලර් බිලියනේ හරි එක එක මාසවල මම කියන්නේ කල්පිරණ කාලය අනුව එකපාර සල්ලි ගෙවන්න ඕනේ. ඒක තමයි දැන් අපිට තියෙන අභියෝගය. එතකොට උමේෂ් මම පොඩ්ඩක් පැහැදිලි කරගන්න කැමතියි. දැන් එතකොට එහෙම කියන විතර IMF එකට ගිහිල්ලත් මේකට විසඳුමක් ගන්න බෑ නේද? ඉතින් IMF එකෙන් මම ඒ කියන්නේ සාමාන්‍ය අපි කියන්නේ අර ඒගොල්ලෝ එකපාරක් ණය මොන හරි මුදලක් දෙනවා කියලා. එහෙමද මොකක්ද ඇත්තටම IMF එකට යනවා කියන කට්ටිය කියන විදියට ඒකෙන් වාසියක් තියනවද? එහෙම නැත්නම් නිකන් මේක අර අපි තේ එකක් බොන්න යනවා වගේ ගිහිල්ලා මොන හරි කරන් එන වැඩක්ද? මොකක්ද කියලාත් මම කැමති උමේෂ්ගේ උත්තරේ පැහැදිලි කරගෙන යන ගමන් ඒකටත් පොඩ්ඩක් ඒකට සඳහන් කරනවා. ඔව් දැන් IMF එකට යනවා කියන එකකින් දැන් මේ වගේ අවස්ථාවක දේවල් කීපයක් බලාපොරොත්තු සාමාන්‍යයෙන් IMF එකට යනවා කියලා අපි කියන්නේ අපි කියනවා බේල් අවුට් පැකේජ් එකක් ගන්නවා කියලා. ඒ කියන්නේ ඒ අවස්ථාවේ පොඩි විදේශ විනිමය ණයක් ගන්නවා. අපි අර සරලවම කිව්වොත් අපිට අර අපේ ගෙවල් වල සල්ලි වේදම් කරගන්න බැරිම තත්ත්වයක් වුණොත් අපි ගිහිල්ලා අර තාත්තගෙන් අම්මගෙන් නැත්නම් අපේ ඉන්න නිකන් සෑහෙන ධනවත් නෑදෑයකින් ගිහිල්ලා පොඩි తాවකාලිකව ෂේප්මන්ට් එකක් අරගෙන පොඩ්ඩක් తాවකාලිකව දුවා ගන්න මුදලක් ලබා ගන්න. දැන් 2016 අපි ගත්තොත් IMF එකෙන් අපි ලබා ගන්නවා extended fund facility කියලා එකක්. මේක අරහා අපිට ලැබෙනවා ඩොලර් බිලියන 1.5. දැන් මේ 1.5 එකපාරම ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ කොටස් වශයෙන්. එතකොට අපිට අර රටේ විදේශ සංචිත පාලනය කරගෙන රටේ ආනයන වලට අවශ්‍ය ඩොලර්ස් හිමින් ඒ කාලෙට ලබා ගන්නත් ඊට පස්සේ ඩොලර් ණය ගෙවන්න මුදල් ලබා ගන්නත් පොඩි කාලයකට ඒක සහනයක් ලබා දෙනවා. එතෙන්දි තිබ්බ විශේෂත්වය තමයි දැන් 2016 වගේ යද්දී අපිට හැකියාව තිබුණා IMF එකෙන් උත් ඒ සපෝට් එක අරගෙන වෙන දේවල් වලින් සපෝට් එක අරගෙන රටට අර කිව්ව ඩොලර් හිඟේ පියව ගන්න. මොකද ඒ වෙද්දී අපි දන්නවා 2016 වගේ කාලෙදී IMF එකට යාමට පස්සේ අපි තවත් ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම් කර නිකුත් කරලා තව ඩොලර්ස් ලබා ගත්තා. එතකොට මෙතන පැති දෙකක් තියෙනවා. මේ වගේ IMF ඩීල් එකකට යාම තුන IMF එකට යන IMF එකත් සමග අපි යම් එකඟතාවයකට ආවොත් ඒක හරහා අපිට හැකි වෙනවා සමහර විට මේක ගැන ගැරන්ට් එකක් වෙන්න බෑ ඇත්තටම. සමහර විට හැකියාවක් තියෙනවා IMF එක ශ්‍රී ලංකාවත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා තියෙන නිසා ජාත්‍යන්තර වෙළඳ පොළට ගිහිල්ලා ආයෙත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් නිකුත් කළා එකක් හෝ ඒවා ඉදිරි වසර කිහිපයකට නිකුත් කළා ණය ප්‍රශ්නෙට විසඳුමක් වශයෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා ණය ගැනීමට
හැකියාවක් ලැබෙයි කියලා යම් බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් අපි IMF එකට ගියොත්. මොකද IMF එක යාම හරහා ජාත්‍යන්තර ඉන්වෙස්ටර්ස් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ ඉන්න ආයෝජකයන්ට යම් විශ්වාසයක් ඇති වෙනවා. හරියට මේ රට IMF එක කියන විදිහට කටයුතු කරනවා. එතකොට මේ යම් මූල්‍ය පාලනයක් සහිතව අපිට ආපහු ණය ගෙවයි කියන විශ්වාසය ඒගොල්ලන්ට ඇති වෙනවා. එහෙම විශ්වාසයක් රහිතව මේ අවස්ථාවේ ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට ගිහිල්ලා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්තර ඉසු නිකුත් කිරීමේ තත්ත්වයක් ඇත්තටම නැහැ. එතකොට IMF එකට යාම තුල අර తాවකාලිකව ලැබෙන මුදල හරහා වසරක් දෙකක් යනකම් මේ විදේශ විනිමය හිඟයකට පොඩි විසඳුමක් ලබා ගන්නවා වගේම ඉදිරි වසර කිහිපයකට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හෝ වෙන ආකාරයේ විදේශ ණය ලබා ගැනීමට විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ඒක අපිට ගැරන්ටි එකක් දෙන්න බෑ. මොකද ඒක සම්පූර්ණයෙන් ඇත්තටම ඩිපෙන්ඩ් වෙන්නේ මේ ඒ වගේ විදේශ ආයෝජකයින් ලංකාවට ණය දෙන්න කැමතිද කියලා ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර වගේ තත්ත්වයක්. තව IMF එකට යන්න පුළුවන් ඔප්ෂන් එකක් තමයි අපි කියනවා මේ debt restructuring කියලා. දැන් සමහර IMF එකට යන්න කියලා කියන අය කියන එක දෙයක් තමයි මේ ගිහිල්ලා ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා දැනට අර ලංකාවට එන ඩොලර් ප්‍රමාණය අඩු වෙලා තියෙන විශේෂයෙන්ම අපි මේ සංචාරක ශේෂ්ත්‍රයේ කඩා වැටීමත් එක්ක වසරකට ලංකාවට එන ඩොලර් බිලියන 3ක් හෝ 4ක් දල වශයෙන් එහෙම ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. එතකොට ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න එimhe කොහොමද ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නේ? වසර 3-4කට මේ ණය ගෙවන්න මේ වසර 3 ඇතුළත අපිට මේ ණය ගෙවන්න බෑ. මේ ණය ගෙවන එක අපි වසර 3කින් කල් දානවා. මේක අපිට මේක ෆික්ස් මේකට අර ෆික්ස් කතන්දරයක් නෑ. මේක එක එක රටවල එක එක විදිහට කරනවා. බත් නමුත් දල අදහස වෙන්නේ අර විදිහට ණය ගෙවන එක පොඩ්ඩක් කල් දාගෙන ණය අපි ණය නොගෙවින්නේ නෑ. මේ අවස්ථාව මේම සෙටල් වෙනකන් ඉඳලා අපි ණය ගෙවනවා. එතකන් සමා කාලයක් දෙන්න එක. නමුත් ඒක අපිට කෙලින්ම කියලා කියන්න බෑ. ඒක IMF වගේ ආයතනයක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ ගැරන්ට එකත් එක්ක. මොකද IMF එක කිව්වේ නැතුව අපි ගිහින් කිව්වට කවුරුත් ඒක පිළිගන්නේ නැහැ. IMF වගේ ජාත්‍යන්තර ආයතනයක් ඒක කියන්න ඕනේ ජාත්‍යන්තර ආයෝජකයින්ට මේක පිළිගැනීමකට ගන්න නම්. ඒ වගේ අවස්ථාව ඒ වගේ ක්‍රමවේදයක් තමයි අනිත් එක. එහෙම ක්‍රමවේදයක් යටතේ වාසිය තමයි වසර කීපයක් වෙනකන් එතකොට මේ ණය ගෙවන ප්‍රශ්නේ පොඩ්ඩක් පැත්තකට දාලා රටේ ආර්ථික වර්ධනයට අවශ්‍ය කරන ආනයන කරන්න පුළුවන්. වසර අපිට බලාපොරොත්තු වෙන ඔගේ වසර 3-4ක් යද්දී සංචාරක ව්‍යාපාරය යම් ආකාරයකින් වැඩි දියුණු වෙයි කියලා මේ දැනට තියෙන තත්ත්වය මගහැරිලා ඊට පස්සේ රටේ අපනයන යම් ආකාරයකින් වර්ධනය වෙයි කියලා ඒ හරහා රටට ලැබෙන ඩොලර් ආදායම වැඩි වෙයි කියලා ඒ වැඩිවීම තුළින් ඉදිරියට මේ තියෙන ප්‍රශ්නේ මේ තරම් බැරෑරුම් නොවි ගෙවාගෙන යන්න පුළුවන්. ඒ කියන එක තමයි ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. නමුත් ප්‍රතිව්‍යුහගත කිරීමේ අවාසිත් තියෙන්න පුළුවන්. දැන් ඇත්තටම එක රිසර්ච් පේපර් සමහර රිසර්ච් පේපර්ස් මේක ඇත්තටම ආර්ථික විද්‍යාවෙන් ප්‍රශ්නේ තමයි ආර්ථික විද්‍යාවේ අර එක සොලියුෂන් එකක් කියලා නැහැ. අර අපි කියනවා අර there's no one hand economics කියලා. මොකක් වෙලාවර ආර්ථික විද්‍යාවේ එක අතකින් මෙහෙමයි අනිත් පැත්තෙන් මෙහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ ඒක අර මේ විශේෂ හැටි. ඉතින් ඉන්න කට්ටිය ෆුල් සමහරලාට හොල්මන් වෙනවා මෙහෙමත් පුළුවන් කියනවා මෙහෙමත් පුළුවන් කියනවා කියලා අපේ භාෂාවෙන් කියනවා. ඒනට වැදගත් අපි හැම සොලියුෂන් එකක් ගැනම හොයලා බලන එක. ඔව් ඉතින් ඇත්තටම අර ඒ වගේ ප්‍රතිව්‍යුහගත කිරීම කරපු අවස්ථාවල එක තියෙන මතයක් තමයි ඇත්තටම මේක දත්ත වලින් පෙන්නලා දීලා තියෙන දෙයක්. මෙහෙම ප්‍රතිව්‍යුහගත කරාන් පස්සේ ජාත්‍යන්තර ආයෝජකයන් සතුව රටක් කෙරෙහි තියෙන විශ්වාසය අවම වෙනවා කියලා පෙන්නලා දීලා තියෙනවා සමහර විශ්ලේෂකයින්. ඒත් එක්කම ඒකින්ද ඊට පස්සේ අපි මේ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පස්සේ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට ගිහිල්ලා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර නිකුත් කරොත් ඒ සඳහා අපිට ගෙවන්න වෙන පොලිය අනුපාතය සෑහෙන්න වැඩි වෙනවා කියලා ඒගොල්ලෝ පෙන්නලා දීලා තියෙනවා. එතකොට ඒක එක තත්ත්වයක්. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ කොයි පාත් එක අපි ගත්තත් අපිට යම් කැපකිරීමක් කරන්න වෙනවා. එතකොට අපි එතෙන්දී තේරුම් ගන්න ඕනේ මොන වගේ පාත්යක් මොන වගේ කැපකිරීමද අපිට රටක් වශයෙන් ජාතියක් වශයෙන් කැපකිරීම කරන්න කැමතියි. එතකොට මම දැන් ආපහු එන්නම් IM මොනවා හරි තියෙනවද දන්නව නැත්නම් මම ඔයාලට නෑ ඒ වැදගත් දෙයක් උමේෂ් ප්‍රකාශ කරා. එතකොට දැන් මම අපේ සාකච්ඡාව අපිට ප්‍රශ්නත් එනවා යම් ප්‍රමාණයක්
මේ මුලින්ම මං සාකච්ඡාව සාරාංශගත කරොත් එහෙම වා කියන්නේ IMF එකට යන්න පුළුවන් හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලෝගෙන් අර extended fund facility හරි මොනවා හරි ඒගොල්ලෝගේ program එකකට ගිහිල්ලා යම් මුදලක් අරගෙන ආයි පාරක් වෙළඳ පොළට ගිහිල්ලා අපිට තව ණය ටිකක් දෙන්න කියලා ණය ටිකක් අරගෙන මේ ප්‍රශ්නේ පොඩ්ඩක් කල් දාන්න පුළුවන්. මේ දැන් තියෙන අර බුලට් පේමන්ට්ස් ටික කරගන්න පුළුවන්. ආයි ආයෝජකයෝ ගෙන්නගෙන ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒක එකපාරක්. දෙවනි පාර තමයි නැත්තම් අපි යනවා ගිහිල්ලා IMF එක අවශ්‍යයි අපිට ණය ප්‍රතිව්‍යුහගත කරන්න මේ ගිහිල්ලා කියන්න දැන් ණය අරන් තියෙන කට අපිට දැම්ම ගෙවන්න පොඩ්ඩ අමාරුයි මේ සංචාරක කර්මාන්තයේ මොහොතටම වැටලා තියෙන්නේ අපිට කාලයක් දෙන්න කියලා ඒක අඩුම ගානේ කියන්න යන්නත් අපි IMF එක හරහා යන්න ඕන අපිට වෙන නිකන් කෙලින් ගිහිල්ලා කියන්න බැරිද මේ අපෙන් ණය ගත්ත කට්ටියට අපිට අමාරුද හැමෝම දන්නවනේ මේ සංචාරක කර්මාන්තය කියලා ඒක හරියට නිකන් දැන් අපි ඔය සමහරලාට අපි හිතන්නකො අපි ණය ගන්නවා කියලා. දැන් අපි කාටවත් අපි බැංකුවට ගිහින් ණයක් කිල්ලොප්පලියට බැංකුවෙන් ණය දෙන්නේ නැහනේ අපිට. දැන් මට ඇත්තටම සල්ලම ගොස් මට දැන් තියෙන රැකියාව කෙනෙක් කියන්න පුළුවන් විශ්වවිද්‍යාලයක අධිකාචාර්යවරයෙක් කියන්නේ හරි හොඳ රැකියාවක්. මට ඇත්තටම බැංකුවට ගිහින් ණයක් ගන්න බෑ. මොකද මගේ ටයිටල් එක තියෙන්නේ එක්ස්ට්‍රා ප්‍රොබේෂන් කියලා. ඒ වගේ දැන් බැංකුවෙන් ණය දෙද්දී ඕකට අමතරව තව මොකක් හරි කොලැටරල් එකක් ඉල්ලනවා, ඔප්පුවක් තියන්න කියනවා, රජයේ වැඩ කරන දෙන්නෙක් සයින් කරන්න කියනවා. සෝ මේ මුදල් කතන්දර ඔය කියන තරම් ලේසි නෑ. දැන් මම දන්නවා හරි මම කොහොම හරි ණය ගෙවන්නම්. මම ගිහලා බැංකුවට බුලත් දීලා වැන්දත් ඒගොල්ලෝ පිළිගන්නේ නෑ. ඔයා කියයි උනාට අපිට පැහැදිලි. අපිට උමේෂ් බැංකුවට යනවා කියන තැන ඉඳලා බයයි. ඉතින් ඔය කොට කවුරුත් පිළිගන්නේ නෑ. ඒත් කමන්නේ ඔයාලට කන්ටිනියු කරන්න පුළුවන්. sorry. බැංකුවට බුලත් දීලා වඳිනවා කියන තැන ඉඳන්ම එතන තමයි පොඩ්ඩක් කරුනේ වෙන ලොකු දෙයක් මිස්සුන්නේ නැහැ අපිට. right okay no බැංකුවට බුලත් දීලා වැඳලා මම කිව්වත් මම ණය ගෙවනවා කියලා බැංකුව ඒක පිළිගන්නේ නැහැ. බැංකුව කියනවා හරි වා කොහොම කිව්වත් අපිට විශ්වාස කරන්න බෑනේ ඔයා අපිට ණය ගෙවයි කියලා. දැන් ඔය කතන්දරේම තමයි ජාත්‍යන්තර ආයෝජකයින්ටත් තියෙන්නේ. හැබැයි දැන් IMF එක හරහා යනවා නම් අපිට සිද්ධ වෙනවා යම් IMF එක කියන දේවල් වලට ඇහුම්කන් දීලා ඒ ආකාරයට කටයුතු කරන්න. එතකොට අපිට ඕන විදිහට නටන්න හම්බ වෙන්නේ නැහැ. මොකද එතකොට යම් අර අපි කියන කමිට්මන්ට්ස් දැන් අර නිකන් ඉන්නවා වගේ නෙමෙයි දැන් සාමාන්‍ය කොල්ලෙක් සිංගල් ඉන්නවා කොල්ලෙක් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියන්නේ කතන්දර දෙයක් වගේ අර සිංගල් කාලේ නටපු නැටලි නටන්න හම්බෙන්නේ නැහැ කවුරු හරි යාළුනා. නැත්නම් අර يعني කසාද බැන්දම ඔය නටන නැටලි නටන්න වෙන්නේ නැහැ වගේ IMF එකත් එක්ක යම් එකඟතාවයකට આવොත් ඒ ආකාරයට කටයුතු කරන්න වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් පහුගිය මේ රජය ආව ගමන් බදු සෑහෙන් අඩු කළා. ලංකාවේ ඉන්නේ බදු ආදායම අඩු කරන් මේ බදු ප්‍රතිශත අඩු කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. නමුත් බදු අති විශාල ප්‍රමාණයකින් අඩු කළා. දැන් IMF එක වගේ එකඟතාවයකට ගියොත් IMF එකෙන් ලංකාවට අනිවාර්යයෙන්ම කියනවා ඕගොල්ලන්ගේ බදු ආදායම වැඩි කරගන්න. මොකද ඕගොල්ලන් තියෙන මේ ණය ගෙවීම එක බදු මෙච්චර අඩු බදු ආදායමකින් මේ ප්‍රශ්න විසඳන්න බෑ. right? එතකොට දැන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ප්‍රශ්නයක් තියෙනවා මේ අක්කු දැන් මෙච්චර බදුත් අඩු කළා. මේ සංචාරක ව්‍යාපාරයක් නැතුව දැන් මේ රටේ ආනයනත් අඩු කළා කොහොමද අපිට මේ ණය ගෙවන්නේ? දැන් මිනිසුන්ට කියන්න පුළුවන් අර කියන්නේ කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලා. ඔය සැකය ජාත්‍යන්තර ආයෝජකයින්ට ජාත්‍යන්තර ණය සම්බන්ධයෙන් ඒ ආකාරයෙන්ම තියෙනවා. අන්න ඒකයි IMF එක අවශ්‍ය වෙන්නේ. IMF එක නැතුව අපි ගිහින් කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ. ඒක ගෙවන්න පුළුවන්. ඒක ඒකිනකට තිත්ත වුණත් පිළිගන්න වෙන ඇත්තක්. පැහැදිලි. එතකොට උමේෂ් හරි ඒ කතන්දරක පැහැදිලි. එතකොට උමේෂ් දැන් උමේෂ් පැහැදිලි කරන විදිහට දැන් IMF එකට ගියත් මේ ප්‍රශ්නේ විසඳුමක් හම්බ වෙන්නේ නැහනේ. මොකද IMF එකට ගිහලා උමේෂ් කියන විදිහට ණය ප්‍රතිසංස්කරණය කරන්න ගත්තොත් සමහර රිසර්ච් පේපර්ස් වලින් පෙන්නලා දෙනවා ආයි පාරක් වෙළඳ පොළට ගියාම බැඳුම් කරන නිකුත් කරන්න ගිය පාරත් මේගොල්ලෝ අපි සාසන් කරන පොල්ල තිබ්බ නිසා පොලි අනුපාත වැඩිපුර ඉල්ලන්න ඉඩ තියෙනවා. ඒ වගේම එකපාරක් ඩෙට් රීස්ට්‍රක්චර් කරාට පස්සේ දැන් අපි බැංකුවේ උමේෂ්ගේ බැංකු උදාහරණ කියලාත් මම අනේ මට ෆිනෑන්ස් එක කරගන්න අමාරුයි ණය ගෙවා ගන්න අමාරුයි මේක රීෆයිනෑන්ස් ස්කීම් එකකට දාලා දෙන්න නැත්නම් දැන් අවුරුදු දෙකක් ගෙවලා තව අවුරුදු 5කට දික් කරන්න ගියොත් පොඩි මාක් එකක් වැඩෙනවනේ මේ ගැන මෙයා රීෆයිනෑන්ස් කරා කියලා. එතකොට ඒ ප්‍රශ්න දෙක එක පැත්තෙන් එනවා. ඒතකොට IMF එකට ගියත් මේ ප්‍රශ්නේ විසඳුමක් හම්බෙන්නේ නැහැ නේද උමේෂ්? මේ ප්‍රශ්නෙට දන්නත් ඇත්තටම මේව ඔක්කොම తాවකාලික පැලැස්තර විසඳුම් විතරයි. මම අර කලින් කිව්වා වගේ අපි මේ ප්‍රශ්නෙට ඇවිල්ලා තින්නේ අපි අර
අපි සරලවම කිව්වොත් පෙර වැරදීන්ද අපේ රටේ ආර්ථිකය වසර ගණනාවක් තිස්සේ වසර ගණනාවක් තමයි අතන දශක ගණනාවක් තිස්සේ කරපු වැරදි නිසා වසර ගණනාවක් තිස්සේ සිද්ධ වෙච්ච ප්‍රතිපත්තිමය වැරදි දේශපාලන විවිධ රජයන් විසින් එක රජයක් කියලා පින් පොයින්ට් කරලා කියන්න බෑ විවිධ රජයන් විසින් කර ඒ එවලේ වාසියට කරපු දේවල් නිසා බදු ආදායම අඩුවීම අපනයන වැඩි නොවීම මේ වගේ දේවල් එක්ක හැබැයි පස්සේ ගිහිල්ලා ණය අරන් තිනවා දැන් අර නිකන් අර කුඹලා මාළු කෑම විඳවපම් බල්ලෝ වගේ දැන් ඒකට කොහොම හරි ගෙවන්න ඕනේ කියන්නේ ඒ සම්බන්ධයෙන් යම් කැපකිරීමක් කොහෙන් හරි කරන්න වෙනවා කිරීමකින් තොරව මේ ප්‍රශ්නේ විසඳීමක් බලාපොරොත්තු වෙන්න බෑ දීර්ඝ කාලෙක IMF එක ආවත් debt restructure කළත් ඒවා ඇත්තටම తాවකාලික විසඳුම් විතරයි 2030 වෙනකන් අපිට ගෙවන්න තියෙන ස්වෛරී ණය බැඳුම් කර ඒ කියන්නේ මේ විශාල ප්‍රමාණයක ඩොලර් ණය ගෙවන්න අපිට සිද්ධ වෙනවා රයිට් එතකොට ඒක debt restructure කළත් අපි ණය කවදා හරි ගෙවන්න ඕනේ එතකොට ඊට පස්සේ අපි කලේ නැත්තම් අපි ඊට පස්සේ අපි අපේ අපනයන වැඩි කරන්න කටයුතු කළේ නැත්තම් අපේ ජාත්‍යන්තර වෙළඳාම් වැඩි කරන්න කටයුතු කළේ නැත්තම් අපේ බදු ආදායම වැඩි කරගෙන අපේ රටේ මීට වැඩිය මූල්‍ය විනියකින් සහිතව වැඩ කරන්න කටයුතු කළේ නැත්තම් සදාකාලිකව මේ ප්‍රශ්න ඒම් පිටින් එනවා මොකද අපිට තිබ්බ වාසිය තමයි මීට වසර කිහිපයකට පෙර ලංකාව අඩු ආදායම් ලබන රටක් එහෙම නැත්නම් ඉතාම මේ පහළ මැදියාම ලබන තවම අපි පහළ මැදියාම ලබන රටක් මම මේ අදහස් කළේ අඩු ආදායම් ලබන රටක් සහ අපේ per capita income එක මේ ඒක පුද්ගල දල ජාතික ආදායම ඉතා අඩු මට්ටමක තියෙන කාලේ අපිට ලබා දුන්නා සහනදායි ණය යොදාගෙන තමයි අපි ගොඩක් වෙලාවට යටිතල පහසුකම් සංවර්ධනය පාරවල් හැදුවේ මහවැලි ප්‍රොජෙක්ට් කළේ ඔය මේකී නොකී දේවල් කරේ ඔක්කොම ලාභෙට දෙන ණයවල දැන් ඉතින් අර මැදි ආදායමට ආවට පස්සේ ඔය ලාභෙට දෙන ණය අඩු වෙලා තියෙනවා ඉතින් ලාභෙට දෙන ණය අඩු වුණාම අපි දැනගන්න ඕනේ අපිට අර සදාකාලික අඳුරේ ඉන්න බෑනේ අපි මැදි ආදායම් රට ලැබෙන රටක් වෙනවා කියන්නේ අපිට සිද්ධ වෙනවා අපේ අපනයන වැඩි කරගන්න අපේ බදු ආදායම් වැඩි කරගන්න සහ අපි රටක් වශයෙන් ඊට වැඩිය හොඳ ඉන්ස්ටිටියුෂන්ස් එහෙම කියන්නේ ආයතන වඩාත් කාර්යක්ෂමව කරගන්න රටේ ප්‍රොඩක්ටිවිටි එක කියන්නේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය වැඩි කරගන්න. මේවා සාමාන්‍ය රටක් පහළ ආදායමකින් මැදි ආදායම් වලට යද්දි මේවා සාමාන්‍යයෙන් වෙන දේවල්. නමුත් ශ්‍රී ලංකාවේ මේක වෙලා තියෙන්නේ අනිත් පැත්ත. ලංකාවේ බදු ආදායම් පල්ලෙහාට ගිහිල්ලා තිනවා අපනයන ආදායම් පල්ලෙහාට ගිහිල්ලා තිනවා මේ වගේ දේවල් වුණාම මැදි ආදායම් රටක් වශයෙන් අපිට තියෙන වගකීම් දරා ගන්න බෑ ඒක හරියට නිකන් අර දැන් කෙනෙක් කසාද බඳින්න කලින් ලැබෙන ආදායමයි කසාද බැඳලා පස්සේ ලැබෙන ආදායමයි වැඩි වෙන්න බෑ දැන් කෙනෙක් පවුලක් වුණාන් පස්සේ තියෙන වගකීම් වැඩි එතකොට තමන් ගියක් අරගෙන ගියට පොල්ලිය මේ ලෝන් එකට ඉන්ස්ටෝල්මන්ට් ගෙවන්න හෝ කුලිය ගෙවන්න ඕ එහෙම නැත්නම් වාහනයක් ගත්තොත් වාහන ලීසින් එක ගෙවන්න ළමයි ඉන්නකොට ළමයි ඉස්කෝලේ යන මේ ආකාරයක වශයෙන් ලොකු වගකීම් තියෙනවා දැන් අර ඒ වගේ රටක් පහළ ආදායම් ලබන රටක ඉඳන් මැදි ආදායම් රට ලබන රටකට ගියාම ඒ දේවල් ඒ මැදි ආදායම් රටකට සරිලන ආකාරයේ රටේ ආර්ථිකය වර්ධනය රටේ ආර්ථිකය කියන්නේ මම අදහස් කරන ඇතුළු රටේ ආර්ථිකයේ බදු ආදායම අපනයන ආදායම වෙළඳාම වගේ සංරචන. ඒ සංරචක ලංකාවේ වර්ධනය වෙලා නැහැ. ඒ සංරචක ඉස්සර තිබ්බටත් වැඩිය අන්ත තත්යකට වැටිලා. එහෙම අන්ත තත්යකට වැටිලා තියෙනකොට අපිට සිද්ධ වෙනවා ඒ සංරචක ටික ආපහු අර අවශ්‍ය කරන තත්ත්වයට ගේන්න. ඒ තත්ත්වයට ගෙනාවේ නැත්නම් බදු ආදායම හරියට හරි සරිලන තත්ත්වයකට ගෙනාවේ නැත්නම් අපනයන ආදායම සරිලන තත්ත්වයකට ගෙනාවේ නැත්නම් ජාත්‍යන්තර වෙළඳාම සරිලන තත්ත්වයකට ගෙනාවේ නැත්නම් මේක සදාකාලිකව ණයින් ගෙවන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. අපි කළා තියෙන්නේ මෙච්චර කල් ඇත්තම කිව්වොත් ණයට අරගෙන කාලා තිනවා. ඊට පස්සේ ණයට අරගෙන දේවල් හදලා තිනවා. දැන් නිකන් අර නිකන් ගිනි අරන් දඟලනවා. දැන් ඉතින් ගත්ත ණය ගෙවන්නේ කොහෙන්ද? මොකද ඒ හදපු දේවල් වලින් කොහෙමත් නැත්තම් අපි අමතක කරලා තිනවා මේවා ගෙවන්න ඕනේ ආපහු. මේවා ගෙවන්න ක්‍රමවේදයක් ඕනේ කියන එක. උමේෂ් දැන් ඇත්තටම දැන් මහ බැංකුවයි රජය විශේෂයෙන්ම නිතරම ප්‍රකාශ කරන IMF එකට නම් අපි යන්නේ නැහැ කියලා දැන් වුණුත් ඒක නිකන් කියනවා වෙන්න බෑනේ මොනවා හරි ක්‍රමයක් ඇතිනේ මේක විසඳ ගන්න පුළුවන් නැත්තම් දැන් කවුරුත් එකපාරටම නිකන් ෂුවර් එකටම
දැන් මම බැංකුවත් එක්ක ගිහිල්ලා ලෝන් එකක් දෙන්න කියලා ගැරන්ටර් කෙනෙක් හරි මොනවා හරි ඉල්ලුවට පස්සේ මම ගිහිල්ලා බැංකුවත් එක්ක අපි කියන්නේ අපේ භාෂාවෙන් කියනවා පොඩ්ඩක් ගේම ඉල්ලන්නේ ආයෙත් තව ඔයගොල්ලෝගේ ලෝන් මට ඕනේ හරි මොනවා හරි කියලා කියන්නේ තමන් කවදාවත් ආයෙ වගේ බැංකුවට එන්නේ නැහැ කියලා කියන්නේ ගොඩක් වෙලාවට මට මොනවා හරි තව ක්‍රමයක් තියෙන්න බෑ එක්ක දන්න යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න හරි වෙන බැංකුවක් හරි මොනවා හරි තියෙන්න බෑ. ඒතර උමේෂ් හිතන විදිහට දැන් මහ බැංකුව ඇත්තටම හරි රජය හරි ඒගොල්ලෝ IMF එකට යන්නේ නැත්නම් මොකද්ද ඊට පස්සේ තියෙන විසඳුම උමේෂ්? ඒ කියන්නේ ඇත්තටම අපිට දැන් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ණය ගෙවන්න පුළුවන්ද නැත්නම් කයෙන් හරි ඉල්ලගත හැකිද නැත්නම් මේ ආනයන අපනයන එහෙම වර්ධනය වුණාට පස්සේ එකෙන් ගෙවන්න පුළුවන්ද? උමේෂ්ගේ ආර්ථික දැනුම හැටියට මොකද්ද ඊට පස්සේ තියෙන විසඳුම IMF එකට නොයා මේක කරගන්න පුළුවන් මොනවද තියෙන ක්‍රම උමේෂ්? ඔව් දැන් දානා ওই ප්‍රශ්නේ මගෙන් ඇහුවට පස්සේ මම ඇත්තටම මගේ දැනුම හැටියට ඔප්ෂන්ස් කීපයක් ලිස්ට් අවුට් කළා මොනවද ඇත්තටම මේ රියලිස්ටිකලි කරන්න පුළුවන් කියලා. රයිට් එක අංකයක තමයි අපි කතා කළා ආනයන. ආනයන අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් දැනටම ප්‍රශ්නේ තියෙන්නේ අපි දැනටම ආනයන අඩු කරලා තියෙන්නේ. අපි දන්නවා වාහන ආනයනය තහනම් කළා සම්පූර්ණයෙන්ම. ඊට අමතරව සැලකිය යුතු ප්‍රමාණයක පාරිභෝගික භාණ්ඩ ආනයනය තහනම් කළා. රයිට් එතකොට පිට එතනින් එහාට ගිහින් අපිට පුළුවන් තව ආනයන තහනම් කරන්න. දැන් මේක මං කියන්නේ මේක හරියද වැරදිද කියන එක නෙවෙයි මම කියන්නේ රජයට තියෙන ඔප්ෂන්ස්. ආණ්ඩුවට මොනවද කරන්න පුළුවන්. දැන් 1970 ගණන් වල කළා තියෙන දෙයක් තමයි ඇත්තටම මේ දැන්ට මේක වෙන්නේ නැහැ කොවිඩ් හින්දා. 1970 ගණන් වල මේ වගේ යම් විදේශ විනිමය අර්බුදයක් තිබිද්දි රජය විසින් වන්දනා ගමන් තහනම් කරලා තියෙනවා. මේ මං කියන්නේ මේ වෙන්න පුළුවන් මේ 70 ගණන් වල මට 70 ගණන් වල අවුරුද්ද හරියට මතක නැහැ 72 හෝ 73 කාලේ වන්දනා ගමන් තහනම් කරලා තියෙනවා. රයිට් මේ මොකද වන්දනා ගමන් යද්දී ඔය ඔයා උමේෂ් අපිට වන්දනා ගමන් තහනම් කරලා තියෙනවා කියන තැන ඉඳලා වන්නේ විදේශ විදේශ වගේ විවිධ ඔව් දැන් එනවද? දැන් එනවා හොඳට එනවා. එකපාරට හිටපු ගමන් මම හිතන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මං ඉතින් නම කියන්නේ නැහැ මොකද්ද පාවිච්චි කරන කනෙක්ෂන් නෑ ඒක නෙමෙයි අනිත් එකට මාරු වුණා. අනිත් එකට මාරු වෙලත් මේ තාම හොඳටම තියෙනවා හිටපු ගමන් එක තප්පර දෙකකට තුනකට මේ නවතිනවා මන් දන්නේ මගේ එකද කියලා මමත් මං හිතන්නේ පාවිච්චි කරන්නේ මේ කොහොමද ඕනේ වැදගත් දෙයක් ඔයා කිව්වේ වන්දනා ගමන් තහනම් කරා කියලා කිව්වා දැන් අපේ දඹදිව වන්දනාවෙන්වත් මම හිතන්නේ බලන් ඉන්නවා කොවිඩ් ඉවර වෙච්ච ගමන් වැක්සින් ගාගෙන අම්මලා ඒගොල්ලෝ බය වෙයිද දන්නේ නැහැ. දැන් ඒක ඇත්තටම බය වෙන්න ඕන දෙයක්. මොකද දැන් මම අර කිව්වා වගේ එතකොට රජයට කරන්න පුළුවන් දෙනවා රටින් මුදල් පිටට යන එක පාලනය කරන. එතකොට නොකර ඉන්න පුළුවන් මොනවාද? right? එතකොට අපි දන්නවා දැන් ඔය වාහන නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා තී රටේ තියෙන වාහන ටිකට කියලා වාහන ආනනේ තහනම් කරනවා. දැන් මේ වගේ තව දේවල් මොනවද තහනම් කරන්න පුළුවන් කියලා දේවල් සිලෙක්ට් කරලා එකින් එක තහනම් කරන්න පුළුවන්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සමහර දේවල් රටේ ලංකාවේ නිෂ්පාදනයට අවශ්‍ය කරන බොහෝමයක් අමුද්‍රව්‍ය අපි ආනයනය කරන රටක්. උදාහරණයකට ගත්තොත් අපි රෙදිපිලි කර්මාන්තය ගැන සෑහෙන කතා කළා. අපි රෙදිපිලි කර්මාන්තයට අවශ්‍ය කරන ගොඩක් දේවල් ආනයනය කරනවා. right එතකොට අපිට ඒක නවත්තන්න පුළුවන් ආනයනයක් නෙමෙයි. ඊළඟට අපි ගෙවල් හදන එක ගත්තොත් බිල්ඩින්ග්ස් හදනවා, පාරවල් හදනවා, ඔය ආදි වශයෙන් ඒවටත් සෑහෙන දේවල් ආනයනය කරනවා. දැන් මම දකිනවා මේ දවස්වල අපේ පැත්තේ අර පාර පළල් වෙනවා. පාර පළල් වෙනවත් එක්කම අර ගෙවලුත් ආපහු හැදෙනවා. මම හිතන්නේ ඒගොල්ලන්ට වන්දි ලැබෙන හින්දා ඉතින් ගෙවලුත් පොඩ්ඩක් හදනවා. ඒකම හුඟක් වෙලාට තියෙන රෝලින් ඩෝස් අර ලස්සනට වැහෙන දොරවල් දැන් ගෙවල් 10ක් ගත්තොත් මම වැහෙනවද දනා? ඇහෙනවා රෝලර් ඩෝස් මට hina ගියා. ලස්සන ග්‍රීස් කාලා යනවා උඩට. ඔව් රෝලර් ඩෝස් දැන් හැම ගේකම වගේ රෝලර් ඩෝස් තියෙනවා. දැන් මේ රෝලර් ඩෝස් සම්පූර්ණ අමුද්‍රව්‍ය මෙහෙන් එන්නේ නැහැ. ගොඩක් මේවා ආනයනය කරන්නේ. එතකොට රජයට දැන් තියෙන ඔප්ෂන් එක තමයි ඔය වගේ දැන් රටේ ආර්ථික වර්ධනය සිදෙන්නේ මේ වගේ ඉදිකිරීම හෝ විවිධාකාර දේවල් වලින් ඒ දේ කැප කළා. ඒ දේ හරි අපිට මොහොතක අපි අවුරුදු ගාණක් එනකම් මේ දේවල් නොකරිමු කියලා හිතලා මෙන්න මේ ආනයනත් අඩු කරන්න පුළුවන්. හැබැයි මේ ආනයන අඩු කළොත් එතකොට හරි මිනිසුන්ට ටයිල් නැති වෙන්න පුළුවන්. මිනිසුන්ට ඔය කියන රෝලර් ඩෝස් නැති වෙන්න පුළුවන්. ගේට්ටුවක් දාගන්න බැරි වෙන්න පුළුවන්. මේ ආකාරයේ දැන් අපි මේ මොකද මේ වෙද්දී අපි අත්‍යවශ්‍ය ආනයන මේ අනවා ඒ කියන්නේ ලක්ෂරි ගුඩ්ස් එම නැත්නම් අත්‍යවශ්‍ය නොවන ආනයන පාලනය අපි මේ වෙද්දී කළා ඉවරයි. මෙතනින් එහාට ගිහින් කරන ආනයන පාලනය මිනිස්සුන්ට පොඩ්ඩක් දැනෙන ආකාරයේ හැම මිනිස්සයාටම වගේ සාමාන්‍ය දැනෙන ආකාරයේ ආනයන පාලනය.
ඒකට ඒ ආණ්ඩුවට තියෙන එක ඔප්ෂන් එකක් ඒක. ඊට පස්සේ මම අර කිව්වා වගේ දැන් ඉදිරියට යද්දි වන්දනා ගමන් තහනම් කිරීම. දැන් සමහර වෙලාවට අපි දන්නවා සමහර කට්ටිය පිටරට යනවා ඉගෙන ගන්න. රයිට්. එතකොට පිටරට යන්න ඉගෙන ගන්න අය ගෙවන්න ඕනේ ඩොලර්ස් වලින්. දැන් මේ එංගලන්තේ යුනිවර්සිටි එක නම් පවුම් වලින් ගෙවන්න ඕනේ. US වල නම් ඩොලර්ස් වලින් ගෙවන්න. එතකොට මේක අමාරු වෙන්න පුළුවන්. මේක පොඩ්ඩක් මේ මාසේ ගෙවුවට මේ මාසේ මේ ගෙවීම නොකර මේ බැංකුවෙන් ගෙවුවා කිව්වට ලබන මාසෙදි මේක යන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක එකක් ආනයන තවදුරටත් සීමා කිරීම. මේ ආනයන සීමා කිරීම කියන්නේ හැබැයි අනිත් පැත්තෙන් රටේ ආර්ථික වර්ධන වේගය අඩු වෙනවා. අනිත් පැත්තෙන් ඒක දේශපාලනව ලොකු තීරණයක් වෙන්න පුළුවන්. මොකද දැන් උදාහරණයකට ගත්තොත් දැන් රටේ ටයිල්ස් නැහැ. ටයිල් ආනයනය අවම කළා. සිමෙන්ති ආනයනය අවම කළා. එහෙමත් නැත්නම් වානේ ඇලුමිනියම් මේ වගේ දේවල් ආනයනය අවම කළා කියලා කිව්වොත් එතකොට මේක පොඩ්ඩක් දේශපාලනිකව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් මේක රජයට තියෙන ඔප්ෂන් එකක්. ආර්ථික වර්ධන වේගය යම් ආකාරයකින් මන්දගාමී කළා තමන් කැමති නම් ආනයන සීමා කළා ඩොලර් එළියට යන එක වළක්වන්න පුළුවන්. ඒක එක ඔප්ෂන් එකක්. අනිත් ඔප්ෂන් එක තමයි විදේශ ආයෝජන ගෙන්න ගන්න එක. විදේශ ආයෝජන ගෙන්න ගන්න එක හරහා රටට ඩොලර්ස් ලැබෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ විදේශ ආයෝජනත් එසේ මෙසේ ලේසි නෑ ඔය කියන ආකාරයේ විදේශ ආයෝජන ගෙනන ලංකාව. මොකද ලංකාව සාමාන්‍ය ව්‍යාපාර කරන්න එච්චර මාර ලේසි රටක් විදිහට අඳුනගෙන නැහැ ජාත්‍යන්තර වෙළඳපොළ විසින්. දැන් අපි ගත්තොත් අපිට එන විදේශ ආයෝජන වලත් අපි මොනවද කරලා තියෙන්නේ කියලා අපි දන්නවා. නැගෙනහිර ජැටිය ඊස්ට් කන්ටේනර් ටර්මිනල් එක ගැන ලොකු කතා බහක් ගියා. ඩොලර් මිලියන 500ක ආයෝජනයක් ඉන්දියාවේ අදානි සමාගමේ ලැබෙන්න ගියා. අපි කිව්වා නෑ ඒක එපා. අපිට මේක ශ්‍රී ලංකා වරා අධිකාරියට කරන් දෙන්න. අපි මේක දෙන්නේ නෑ. මේක අපේ රටේ ජාතික සම්පතක්. මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක්. අනම්මන ඔක්කොම කියලා දැන් අපි ටෙක්නිකලි ඩොලර් මිලියන 500 අපිට එපා. මේක අපි බලා ගන්න කිව්වා. දැන් මේ වගේ දේවල් එපා කිව්වම තමයි මේ වගේ දේවල් අපිට කරන්නේ. මේ එන දේවල් අවුම් වීම. දැන් අපි දන්නවා හම්බන්තොට වරාය. හම්බන්තොට වරාය මේ ගැන විවිධායට විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් හම්බන්තොට වරාය විකුණුවේ නෑ සම වෙන්න මේ ලීසින් වසර 99කට බදු දුන්නේ. ඒක හරහා රටට ලැබුණා ඩොලර් බිලියන 1.2ක්. කියන්නේ ජාත්‍යන්තර ස්වයං බැඳුම් කර සමහර බැඳුම් කරන වඩා වැඩි මුදලක් ලැබුණ හම්බන්තොට වරාය බදු දීම හරහා. දැන් එතකොට තව ඔප්ෂන් එකක් තමයි මේ වගේ බදු දෙන්න පුළුවන්. ත්‍රිකුණාමලේ වරාය කොටසක් බදු දෙන්න පුළුවන්. කොළඹ වරාය තව කොටසක් බදු දෙන්න පුළුවන්. නමුත් මේවත් එතකොට අපි මේව කරන්න කැමතිද නැද්ද? එතකොට රජය මම දන්නේ ඒක දේශපාලනිකව කොයි ආකාරයෙන් තීරණ ගනීද නැද්ද කියන එක. නමුත් ඒක ඔප්ෂන් එක. මම මේ කියන්නේ වරායවල් විතරක් නෙමෙයි. විදුලි බලාගාර වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ෆොස්ෆේට් නිධියක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙන ආකාරයේ රාජ්‍ය සම්පතක් රාජ්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. හිල්ටන් එක වෙන්න පුළුවන්. හුඟ ඕනේ දෙයක් වෙන්න පුළුවන්. යම් රජයේ සතු වෙන සම්පතක් බදු දීම හරහා ඩොලර් ආදායමක් ලබා ගැනීම ඔප්ෂන් එකක්. මේක ඒක ඔප්ෂන් එකක්. මොකද එතකොට කෙලින් වෙන්නේ ඩොලර්ස්. අර ස්වෛරී බැඳුම් කරයක් ඉෂුව කළා නිකුත් කළා වගේ තමයි ඩොලර්ස් ලැබෙනවා අතට. හම්බන්තොට වරාය ගනුදෙනුවේ තිබු විශේෂම දේ තමයි රජයට ඩොලර්ස් ලැබෙනවා අංක 1 සහ රජයට ආදායමක් ලැබෙනවා. එතකොට ඒ වගේ ගනුදෙනුවක් කළොත් තියෙන සෑහෙන වාසිය තමයි රජයට අපි මේ කතා කරන ඩොලර් හිඟකමටත් ප්‍රශ්නයටත් පොඩි විසඳුමක් ලොකු විසඳුමක් ලැබෙනවා. රජයේ ආදායම අඩුයි කියලා අපි කතා කළා. රජයේ ආදායමටත් ලොකු වාසියක් ලැබෙනවා. මොකද මේ බදු ආදායම ඔක්කොම ලැබෙන්නේ රජයට. right? එතකොට ඒක දෙවෙනි ඔප්ෂන් එක. මම අර කලින් කිව්වා වගේ එතකොට ආයෝජන ගත්තොත් සාමාන්‍යයෙන් ආයෝජන මේ වගේ වෙලාවේ ගොඩක් එයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි. දැන් කට්ටිය කියනවා පෝට් සිටි එකට එයි. එහෙම එනවා නම් හොඳයි. ඒක එක ඔප්ෂන් එකක්. නමුත් ගොඩාක් ඒක මතම අපිට යැපෙන්න අමාරුයි. නමුත් ආයෝජන රජයට විශ්වාසයක් තියෙනවා නම් ආයෝජන මෙච්චර ප්‍රමාණයක් ලංකාවට එයි කියලා විදේශ ආයෝජන එහෙනම් මේ කියන මේ ඩොලර් හිගේ මඟ වැරවා ගන්න පුළුවන්. ඒක එක ඔප්ෂන් එක. අනිත් ඔප්ෂන් එක තමයි මේ ආණ්ඩුව මේ අපි දකිනවා දිගින් දිගට මේගොල්ලෝ කරනවා මේ ස්වැප්ස් කියලා. මොකද්ද මේ ස්වැප් එකක් කියන්නේ? කියලා සමහර අයට හිතගෙනම පුළුවන්. අපි එතෙන්දි කරන්නේ වෙන රටක ඩොලර් සංචිත වැඩිපුර තියෙන මහ බැංකුවකට කතා කරලා අනේ නික අර කියන අනේ මචං අපිට දැන් ඩොලර්ස් පොඩ්ඩක් අඩුයි සරලවම කිව්වොත් මෙන්න මේ අපි මේ රුපියල් ටිකක් දෙන්නම් දැනට මේක තියාගන්න මේ මාස 3-4කට පොඩ්ඩක් ඩොලර්ස් ටිකක් දෙන්න මේ අවස්ථාවේ රෝල ගහගන්න කියලා. right? එතකොට මේ වෙද්දි ගොඩාක්ම කරන්නේ ඇත්තටම රෝල ගහන එක. සරල භාෂාවෙන් කිව්වොත් එදිනෙදා වේල පිරිමහා ගැනීමට
ඩොලර්ස් ටිකක් හොයාගෙන ෂේප් එකේ දැන් හෙට ණය ගෙවන්නේ කොහමද? හරි හෙට ණය ටික මෙහින් අරගෙන පොඩ්ඩක් ගෙව්වා. දැන් බංග්ලාදේශ වලින් ඩොලර් මිලියන් 250ක් ගත්තා. හරි මේ මාසේ ඉම්පෝර්ට් ටික කවර් කරගත්තා. ඊට පස්සේ ඉන්දියාවෙන් තව ඩොලර් මිලියන 400ක් ගත්තා. ඊළඟ අරක බංග්ලාදේශ ටික ගෙව්වා. තව ඉම්පෝර්ට් ටිකක් කවර් කරගත්තා. ඊළඟට තව කොහෙන් හරි චීනෙනුත් පොඩ්ඩක් ගත්තා. ගෙව්වා. ඔය වගේ මේ රෝල ගහන එක එක ඔප්ෂන් එකක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ රෝල ගහන එක තව දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ අවුරුද්දක් දෙකක් විතරක් නෙමෙයි 2030 වෙනකම් මං කිව්වා ජාත්‍යන්තර සාරි බැඳුම් කර ගෙවන්න තියෙනවා. එතකොට 2030 වෙනකම් මේ රෝල ගහන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් එනවා. හැබැයි ආණ්ඩුව මට දැනෙන විදිහට ආණ්ඩුව විශ්වාස කරනවා ඇති තව වසරක් දෙකක් මේ රෝල කොහොම හරි ඇදගෙන ගහගෙන ගියොත් වසරක් දෙකක් යද්දි සංචාරක ව්‍යාපාරය යම් තාක් දුරකට රිකවර් වෙලා ඒකෙන් ආදායමක් ඩොලර් බිලියන දෙකක්වත් ආවොත් එතකොට මේ තියෙන ආනයන සීමාත් එක්ක යන්තම් ඩොලර් ණය ටික ගෙවාගෙන යන්න පුළුවන් තත්ත්වයක් එයි. එතකොට අපිට ඒ කාලේ වෙනකන් ඇද ගන්න පුළුවන් නම් මේක යම් ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවන් වෙයි කියලා ආණ්ඩුව හිතාගෙන ඉන්නවා කියන එක තමයි මට බොහෝ දුරට හිතෙන්නේ. එතකොට ඒ වෙනකන් රෝල ගහන්න තමයි මට හිතෙන විදිහට ඒගොල්ලන්ගේ අදහස. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එන්න අර කියන ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම් කර ගෙවන්න ඕන ප්‍රමාණය එන්න වැඩි වෙනවා. දැන් 2024 25 වෙද්දි මීට වැඩිය සෑහෙන ලොකු ගාණක් ගෙවන්න තියෙනවා. රයිට්. එතකොට සංචාරක ව්‍යාපාරය හරහා යම් ආදායමක් ලැබුණත් මොකද අපිට බලාපොරොත්තු වෙන්න බෑ සංචාරක ව්‍යාපාරයෙන් අපි ලබාගත ආදායම මේ ආකාරයෙන්ම ලැබෙයි කියලා. ඒකෙන් යම් ආදායමක් ලැබුණත් ඒක ගෙවන්න පුළුවන් වේද කියන යම් ගැටලුව තියෙනවා. නමුත් රජය මට හිතෙන විදිහට යම් විශ්වාසයක් ඇති මේ රෝල ඒ වෙනකන් ගහගත්තොත් පොඩ්ඩක් පොඩි අපිට ආයි කනෙක්ෂන් එක පොඩ්ඩක් කරනවා මේ රෝල ගහගන්න ආණ්ඩුව හිතනවා ඇති අපිට කොටි ගැවුණා හිතනවා ඇති මේ තව අවුරුද්දක් දෙකක් මේ රෝල ගහගන්න පුළුවන් වුණොත් මේක ගොඩ දාගන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා ඇති කියන තමයි අපිට ඒක එතකොට ඒක ඔප්ෂන් එක. අනිත් එක තමයි මේ දැන් අපි මම කිව්වා ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට යන්න බෑ මේ අවස්ථාවේ. මොකද දැන් කවුරුත් ගියාට ණය දෙන්නේ නැහැ. ලංකාව දැන් හැමදාම දැක්කොත් ණය ලංකාව ණය ගෙවයිද ලංකාව ණය ගෙවන්නේ නැහැ. ලංකාව හරි අමාරුවෙන් ණය ගෙවන්නේ කියලා හරියට නිකන් අර ක්‍රිබ් එකේ ඉන්න කෙනෙක් ගැන කතා කරනවා වගේ තමයි ශ්‍රී ලංකා රජයේ ණය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ කතා වෙන්නේ මේ කාලේ. එතකොට අපිට තියෙන අනිත් ඔප්ෂන් එක තමයි අපි මේ වෙද්දී මේ වසර පහුගිය වසර කිහිපය තුළ සෑහෙන කළ දින දෙයක් තමයි මේ syndicated loans එහෙම නැත්නම් foreign currency term financing loans කියලා ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළටම නොගිහින් බැංකු හරහා ජාත්‍යන්තර මූල්‍ය බැංකු විශේෂයෙන්ම චීන සංවර්ධන බැංකුව China Development Bank එක හරහා අපි ලබාගෙන තිනවා ඔය syndicated loan එහෙම නැත්නම් foreign currency term financing loan කියලා. මේකෙදී ඇත්තටම වෙන්නේ මේකෙදී ඩොලර් ණයක් ලබා දෙනවා ඒ එක් බැංකුවක් විසින් සාමාන්‍ය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර තරම් ඉහළ ණය පොලි මුදලකට නෙමෙයි. නමුත් ඊට වැඩිය පොඩ්ඩක් අඩු මුදලකට මේ ණය ගෙවද්දී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර වගේ එකපාර ගෙවන්න අවශ්‍ය නැහැ. නමුත් වාර්ෂිකව වසරක් දෙකක අර ග්‍රේස් පීරියඩ් එකක් දෙනවා. ඒ කියන්නේ ණය අරගත්ත ගමන් ගෙවන්න පටන් ගන්නෙ නැහැ. ණය කැපිටල් රීපේමන්ට් එක පොඩි කාලයක් දෙනවා. ඊට පස්සේ වසර 5ක් 6ක් හෝ 7ක් වගේ ඇතුළත සම්පූර්ණ ණය ගෙවලා ඉවර කරන්න ඕනේ. එතෙන්දී අර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර වල තරම් බරක් ඒ තරම් පොඩ්ඩක් අමාරුවක් නෑ. මොකද එකපාරේ ගෙවන ෆුල් පේමන්ට් එකක් ඒකේ නැති නිසා. සෝ එහෙම ලෝන්ස් අපි අරන් තිනවා 2018 එක ලෝන් එකක් ගත්තා China Development Bank එකකින්. ඊට පස්සේ 2020 තව ඩොලර් මිලියන 500ක් ගත්තා. මේක ගොඩක් අයට මතක ඇති. ඊට පස්සේ 2021 තව ඩොලර් මිලියන 500ක් ගත්තා. අපි දැන් තව ඒ ලෝන් එකේම කොටසක් වශයෙන් තව ඩොලර් මිලියන 200ක් බලාපොරොත්තු වෙනවා කියලා කියනවා මේ වසරේ ඉදිරි මාස කීපය ඇතුළත. එතකොට අපි China Development Bank එකකින් සෑහෙන්න ඒගොල්ලෝ මත යැපිලා තියෙනවා මේ ආකාරයේ ලෝන්ස් ගන්න. ප්‍රශ්නේ තියෙන්නේ China Development Bank එකට මේ වගේ ණය දීමේ හැකියාවක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට ඇතිතරම් ඩොලර් සංචිත තියෙනවා. එතකොට
රටේ ඒගොල්ලන්ගේ යම් දේශපාලන උවමනාවකට හොය මන් නැත්තම් ඒගොල්ලෝ හිතනවා නම් ශ්‍රී ලංකාවට අපි උදව් කළ යුතුයි. දැන් ශ්‍රී ලංකාව ගිහින් චයිනා ඩෙවලොප්මන්ට් බැංක් එකකට අපිට මේ තව වසරක් දෙකකට මේ උදව් කරන්න කියලා එහෙම ණය ගන්න එක ඔප්ෂන් එකකුත් තියෙනවා. ඒක මේ වසර දෙක තුල අපි දැක්කා මේ ආණ්ඩුව විසින් කරනවා. නමුත් නැවතත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම එක රටක් මත හෝ එක බැංකුවක් මත අපිට යැපෙන්න පුළුවන්ද කියන ගැටලුව එනවා. නමුත් ඒක ඔප්ෂන් එකක්. අපි දන්නේ මේ ඔප්ෂන් එක දේශපාලනය සහ ඒ අනිත් දේවල් මත තීරණය වෙන දෙයක්. නමුත් ඒ ඔප්ෂන් එක ලබා ගන්න හැකියාවක් තියෙනවා මේ වසර දෙක තුල ගත්තා වගේ. ඕනනම් තව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් චීනය සමග තියෙන සම්බන්ධතා ශක්තිමත් තත්ත්වයක තියෙන නිසා සමහර වෙලාවට චීනෙන් එකඟ වෙන්න පුළුවන් අපි තව ඩොලර් මිලියන 500ක් එනම් 2022ත් ඕගලන්ට දෙන්නම් මේ රජයෙන් ඉල්ලීමක් කළොත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙනවා. ඒක එක ඔප්ෂන් එකක් මේ ගැටලුවට. ඒක හේතුකොට ඒ ඩොලර් ඔව් දනවා. නෑ උමේෂ් ඔප්ෂන්ස් තුනක් කිව්වා. ඇත්තටම වඩා වැදගත් IMF එකට නොයා මේක කරන්න පුළුවන්. එකක් තමයි අපි ආර්ථිකය ඒ කියන්නේ අපේ ඩොලර් පිටට යන එක තවදුරටත් අඩු කරනවා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ පුළුවන් තරම් අඩු කරලා දැනට අඩු කරලා තියෙනවා යම් ප්‍රමාණයක. නමුත් අපිට පුළුවන් ඒක තවදුරටත් ඉස්සරහට අරගෙන ගිහලා තවත් අර පිටරට යන වන්දනා ගමන් වගේ ඒවා නවත්තලා කරන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි ඔප්ෂන් එක තමයි උමේෂ් කිව්වේ අපිට තවත් මේ ස්වැප් ටිකක් හෙමින් සීරුව අරගෙන අපේ සංචාරක කර්මාන්තේ එනකම් මේක පොඩ්ඩක් ඇදගත්තොත් සංචාරක කර්මාන්තයෙන් පොඩි මේ වැක්සින් එහෙම ගහලා සංචාරක වෙන්න ගත්තට පස්සේ අඩුම ගානේ බිලියන මම හිතන්නේ 4ක් වගේ ආව කලින් අඩුම ගානේ 2ක් 3ක්වත් ආවොත් අපිට යම් තාක් දුරකට මේක තව පොඩ්ඩක් සමනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සින්ඩිකේටඩ් ලෝන්ස් වලට යන්න පුළුවන්. ඒ ඇවිල්ලා මේ අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර නෙවෙයි. නමුත් බැංකු කිහිපයක් එකතු වෙලා කොටස් වශයෙන් ගෙවිගෙන යන සින්ඩිකේටඩ් ලෝන් ගන්න පුළුවන්. උඹේ ඔප්ෂන්ස් තුනක් කිව්ව ඇත්තටම දැන් IMF එකට නොයා මේක කරන්න පුළුවන්. තවත් ඔප්ෂන්ස් තියෙනවද මේ ෂේ තුනට අමතරව? ඔව් දැන් තව මම ලිස්ට් අවුට් කරපු එක ඔප්ෂන් එකක් මම තව එකක් දනාට අමතකුණා. ඒක මේ රාජ්‍ය වත්කම් විකිණීම හෝ ඒක අමතකුණා. පද්දට තියෙනවා කුලියට දීලා ආයෝජන අරන් එන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරන්න හරි බද්දට දෙන්න හරි ඒකකින් හොයාගන්න පුළුවන්. එහෙම බද්දට දෙන එක මේ ලංකාවේ කට්ටියකට දීලා වැඩක් නැහැ. ඒක පිටරට ආයතනයකට දෙන්න ඕනේ. මොකද ඩොලර්ස් මේ දැන් කෙනෙක් කියනවා ඇයි මේවා මේ පිටරටයකටද මේ ලංකාවේ කම්පැනි ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ කම්පැනියක් ඩොලර් වලින් ආයෝජනය කරන්නේ නැහැ නේ. ඩොලර්ස් කොහොමත් ලංකාවට එන ඩොලර්ස්. එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න නම් පිටරට කම්පැනියක්ම ආයෝජනය කරන්න ඕනේ. දැන් හතරක් කිව්වා සමාවෙන්න. තව එක ඔප්ෂන් එක තමයි අපි කියනවා ට්‍රේඩ් ක්‍රෙඩිට් කියලා. අපි හුඟක් අය දන්නවා මේ රබර් සහල් ගිවිසුම ලංකාවයි චීනයි අතර. එතකොට ඒ කාලේ කළේ අපි මේ මුදලින් ගෙව්වේ නෑ. ඊට මුදලට සල්ලන විදිහට ලංකාව සහල්ලානයන කළා චීනෙන්. ඊට සල්ලන අපි රබර් අපනයනය කළා චීනයට. දැන් ඔය වගේ ට්‍රේඩ් ක්‍රෙඩිට් සප් එකක්. ඒ කියන්නේ අපි මුදල් ගෙවන්නේ නැහැ. අපිට හැබැයි ඔප්ෂන් එකක් ලබා ගන්න පුළුවන්. චීනයේ අපිටම යම් රටකට අපි රුපියල් වලින් ගෙවනවා. ඩොලර්ස් වලින් ගෙවන්නේ නැතුව. රයිට්. එහෙම නැත්නම් අපේ එක්ස්පෝර්ට් වලින් ගෙවනවා. දැන් ශ්‍රී ලංකා මහ බැංකුව සයින් කරනවා ට්‍රේඩ් ක්‍රෙඩිට් සප් එකක්. ඒ කියන්නේ රුපියල් වලින් ගෙවන්න චීනයෙන් කරන ආනයන වලට. චීනයේ යුවාන් 10 යුවාන් බිලියන 10ක යුවාන් බිලියන 10ක් කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වගේ මුදලක්. එතකොට යුවාන් කරන්සි සප් එකක්. ඒ කියන්නේ යුවාන් වලින් කෙනෙක් එක්ස්පෝර්ට් කරනවා නම් ශ්‍රී ලංකාවට යුවාන් වලට වෙනුවට රුපියල් වලින් ගෙවන්න. එතකොට අපිට ෆොරින් කරන්සි මේ විදේශ විනිමය ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒකට රුපියල් වලින් ඒ ආනයනයට ගෙවන්න පුළුවන් නිසා කියලා එහෙම ඔප්ෂන් එකක් එහෙම ඇග්‍රීමන්ට් එකක් අපි සයින් කරනවා. නමුත් එතන තියෙන ප්‍රශ්නේ මේකයි. මෙහෙම ඇග්‍රීමන්ට් එකක් අපි 2000 මට හරියටම වසර මතක නැහැ 2008 හෝ 9ද නෑ 2012 හෝ 13 මෙහෙම සැප් එකක් අපි සයින් කරලා තියෙනවා. හැබැයි මේ සැප් එක කිසිම සාර්ථකත්වයක් තිබුණේ නැහැ. මොකද ගොඩක් චීනෙන් කරන අපනයන ඒගොල්ලෝ ඉන්වොයිස් කරන්නේ ඩොලර්ස් වලින්. ඒතකොට ඒගොල්ලෝ amount එක දාන්නේ ඩොලර්ස් වලින්. අපි එතකොට ඒගොල්ලන්ට ගෙවන්න ඕනේ ඩොලර්ස් වලින්. ඒතකොට ඩොලර්ස් වලින් ගෙවනවා නම් අපිට මේකේ ඉන්න යුවාන් රුපී සැප් එකකින් ඇත්තටම වැඩක් නැහැ. අපි එතකොට ඩොලර්ස්ම අපිට අවශ්‍ය වෙනවා මේක ගෙවන්න. මේක ඇත්තටම ජාත්‍යන්තර වෙළඳාම ගත්තොත් ජාත්‍යන්තර වෙළඳාමේ බොහෝමයක්
ගනුදෙනු සිද්ධ වෙන්නේ ඩොලර්ස් වලින්. එතකොට වෙන කරන්සිස් වලින් සිද්ධ වෙන ට්‍රාන්සැක්ෂන් වෙන විදේශ විනිමය වලින් සිද්ධ වෙන ගනුදෙනු ඉතාම අඩු නිසා මේ ප්‍රශ්නේ අර වගේ දේවල් වලින් විසඳන්න අමාරුයි. නමුත් ඒක එක ඔප්ෂන් එකක් විදිහට බලා හිතා ගන්න පුළුවන් අපිට. මොකද චීනය යම් රජයේ ලොකු කන්ට්‍රෝල් මේ පාලනයක් කරන ව්‍යාපාර ලොකු පාලනයක් කරන රටක් විදිහට අපිට හඳුනගන්න පුළුවන් නිසා එතන යම් දේවල් තියෙනවා නම් චීනය ලංකාව වැඩිපුරම භාණ්ඩ ආනයනය කරන චීනයෙන් එහෙම යම් ඇග්‍රීමන්ට් එකකට එන්න පුළුවන්. දැන් මේ ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. එහෙම ඒ ඇග්‍රීමන්ට් එකේ එක යම් ඵලදායී ආකාරයකට භාවිතා කරන්න පුළුවන් නම් එතකොට අපිට හිතන්න පුළුවන් රජයට යම් හැකියාවක් ලැබෙන්න පුළුවන් රටෙන් එළියට යන ඩොලර්ස් ප්‍රමාණය අවම කරගෙන. මොකද ඒකට රුපියල් වලින් ගෙවීමේ හැකියාවක් තියෙන නිසා එහෙම සැප් එකක් එකකින් යම් ආකාරයක සහනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන්. ඒක සාර්ථක වෙලා නැහැ මේ වෙනකන්. ඒ තරම් කලින් සැප් එක සාර්ථක වුණේ නැහැ. මේ සැප් එකේ මොකද ගොඩක් මේ චීන අපනයනකරුවන් මුදල් ඉල්ලන්නේ ඩොලර්ස් වලින් නිසා. ඒකෝට අපි දන්නේ නැහැ කොහොමද ඒක කොහොම ආකාරයකින් කරන්න පුළුවන් වේද කියලා. ඒක සම්පූර්ණයෙන් රජය මොන ආකාරයේ නෙගෝෂියේෂන් කරන්නේ චීනය ඒගොල්ලන්ගේ ව්‍යාපාරයන්ට කියන්න කැමති දේ වගේ දේවල් කරන්න කියන එක මට තීරණය වෙන දෙයක්. නමුත් ඒක අපිට එක ඔප්ෂන් එකක් විදිහට අපි මේ ඔප්ෂන්ස් ටික අවුට්ලයින් කරලා ලිස්ට් අවුට් කරන ඉඳලා ඒක ඔප්ෂන් එකක් විදිහට දකින්න පුළුවන්. ඒක මට සරලවම කිව්වොත් ඔය ඔප්ෂන්ස් ටික තමයි ඇත්තටම දක්වන්න පුළුවන්. මේ කොයි ඔප්ෂන් එක කළත් ඇත්තටම මට කියන්න තියෙන්නේ අර මම කලින් කතා කළා වගේ ලංකාවේ තියෙන ඔය ව්‍යුහාත්මක ගැටලු එහෙමත් නැත්නම් බදු ආදායම අඩුවීම, අපනයන ආදායම අඩුවීම, ජාත්‍යන්තර වෙළඳාම අඩුවීම, රටේ ව්‍යාපාරවලට හිතකර පරිසරයක් නොවීම, මෙන්න මේ දේවල් විසඳගන්නේ නැතුව හිතනවාදී සෑහෙන ලොකු සම්බන්ධතාවය පොඩ්ඩක් කරුණා පැහැවුණ අර ජාත්‍යන්තර වෙළඳාම අඩුවීම වගේ දේවල් හදාගන්න නැතුව මේක කරන්න අමාරුයි කියන තැන තමයි සම්බන්ධතාවය පොඩ්ඩක්. ඔව් ජාත්‍යන්තර වෙළඳාම බදු ආදායම වැඩි කර ගැනීම, අපනයන වැඩි කර ගැනීම, එතකොට රටේ ව්‍යාපාරයන්ට හිතකර පරිසරයක් ස්ථාපනය කිරීම, මේ වගේ දේවල්, එතකොට මේ මූල්‍ය විනය, මේ වගේ දේවල් විසඳගන්නේ නැතුව රටක් විදිහට මේ ණය ප්‍රශ්න විසඳගන්න බෑ. මොකද මේ ණය ප්‍රශ්න ගොඩක් අය හිතනවට වැඩිය සෑහෙන ගැඹුරුයි. ඒ ගැඹුර තියෙන්නේ මොකද මේක එකිනෙකට සම්බන්ධ දේවල්. බදු ආදායම් මදි නම් රජයට සිද්ධ වෙනවා ණය ගන්න. එතකොට රජය දේශීය ගොඩක් ණය ගත්තොත් දේශීය ව්‍යාපාරිකයන්ට ණය ගන්න අමාරු වෙනවා. එහෙනම් අනිත් විදිහ තමයි රජය දේශීය බැංකු වලින් ණය ගන්න නැත්නම් රජයට සිද්ධ වෙනවා මහා බැංකුවෙන් මුදල් අච්චු ගහලා ණය ගන්න. මුදල් අච්චු ගහලා ණය ගත්තොත් රටේ උද්දමනය වැඩි වෙනවා. උද්දමනය වැඩි වෙනවා කියන්නේ ආයෙත් අපේ අපනයන වල මිල වැඩි වෙනවා. එතකොට මිල වැඩි වෙනවාම අපනයන කරගන්න බෑ. එතකොට මේ ප්‍රශ්නේ එකිනෙකට සම්බන්ධ අර පුරුක් එකිනෙකට සම්බන්ධ වගේ දෙයක්. මේ ප්‍රශ්නෙට හේතු වෙච්ච හේතු සාධක වලට විසඳුම් දෙන්න නැතුව අපිට කියන්න බෑ IMF එකට ගියා කියලා මේ ප්‍රශ්නේ විසඳෙනවා. චීනෙන් ණය ගත්තා කියලා මේ ප්‍රශ්නේ විසඳෙනවා. එමන් නැත්තම් ඉන්දියාවෙන් ස්වැප් එකක් ගත්තා කියලා මේ ප්‍රශ්නේ විසඳෙනවා. අපි දකිනවා සමහර කට්ටිය කියනවා දැන් ස්වැප් එකක් ගත්තා දැන් ප්‍රශ්නේ හරි. මේ මාස 3ට ණය ගෙවන්න රිස්ක් එකක් නැහැ. මේ බැංකුවෙන් මෙහෙම කිව්වා. මේ ඉන්ටර්නැෂනල් රේටින් එක රේටින් ඒජන්සි එකක් මෙහෙම කියන ඒනට අපි ණය ගෙවලා තියෙනවා. මේක එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. මේක අර මේ කරන රෝල ගැසීම හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ අර අපි රටක් වශයෙන් යම් කොටසකට වේදනා දෙන්න පුළුවන්. එමන යම් පොපියුලර් නැති, ඒ කියන්නේ ජනප්‍රිය නැති තීරණ නොගත්ත නිසා, බදු ආදායම හරියට වැඩි කරගන්න තීරණ නොගත්ත නිසා, ජාත්‍යන්තර වෙළඳාම එක්ක හරියට වෙනදාම් වැඩි කරගන්න හරියට තීරණ ගත්තේ නැති නිසා, අපනයන සෑහෙන කඩා වැටලා නිසා කාලයක් එක්ක මේවට එහෙම නැත්නම් සමහර රාජ්‍ය වත්කම් යම් ආකාරයක පුද්ගලික කාරණයක් කරන්න තීරණ නොගත්ත නිසා මේ ඔක්කොමත් එක්ක එකතු වෙලා අපිට අපේ රට අර නිකන් ආගාදයකට වගේ ගිහිල්ලා තියෙනවා. එහෙම ආගාදයකටම අපි මේ වෙනකොට ඉන්නේ. එතකොට ඒකෙන් ගොඩ එන්න IMF එකෙන් ණයක් ගත්තා කියලා හෝ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරයක් ඉෂුව කළා කියලා හෝ චීනෙන් ණයක් ගත්තා කියලා හෝ ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ අපි රට ඇතුලේ විසඳ ගන්න ඕනේ ප්‍රශ්නයක්. දැන් හුඟක් අය මේ ප්‍රශ්නේ කතා කරාම කියන්නේ තමයි මිනිස්සු IMF එකට බයයි. සමහරක් කට්ටිය චීනෙට බයයි. සමහරක් කට්ටිය ඉන්දියාවට බයයි.
මේක මේ එක රටකට හෝ ආයතනයකට බැනලා විශ්ල ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. අපි මේ තත්ත්වයට වැටිලා තින්නේ අපි රටක් වශයෙන් අපේ මූල්‍ය විනයක් නැති හින්දා, අපි මිනිස්සු විසින් බදු ගෙවන්නේ නැති හින්දා, අපි අපනයන හෝ රටේ වෙළඳාම වැඩි කරන්න ඒ සම්බන්ධයෙන් කටයුතු කළ නැති හින්දා, රජයෙන් ඒකට නිශ්චිත සහයෝගයක් ලැබෙන්නේ නැති හින්දා, ඒක හින්දා තමයි අපි රටක් වශයෙන් මේ මර හිඟා කන තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. එතකොට ඒක විසඳන්න නම් මේ දේවල් කරන ගමන් අර ව්‍යුහාත්මක ගැටලු ටික විසඳන්න දීර්ඝ කාලීනව යම් පිළිවෙලක් පියවර ගන්න ඕනේ. සමහර පියවරවල් ජනප්‍රිය නොවෙන්න පුළුවන්. සමහර පියවරවල් එක් කොට්ටාශවලට ඉතාම අකමැති දේවල් වෙන්න පුළුවන්. නමුත් කවුරු හරි විසින් මේ පියවරවල් නොගත්තොත් රට මේ මුහුණ පාල දෙන අවදානම් එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නැහැ. බොහොම ස්තුතියි උමේෂ්. අපිට බොහොම හොඳ පැහැදිලි කිරීමක් කරේ. අපිට ප්‍රශ්නත් ඇවිල්ලා තියෙනවා. අතරම මම ටිකක් වෙලා ප්‍රශ්න ඇවිල්ලා මම මේ උමේෂ්ගේ පැහැදිලි කිරීමෙන්ද මේක ඉදිරිපත් කරේ නෑ. මං ගාවත් ප්‍රශ්න ටිකක් තියෙනවා. නමුත් මං හිතුවා මේ අපේ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්න වලට මුලින්ම අවස්ථාවක් දෙන්න ඕනේ කියලා. ඉසුරු උදයන් ගහලා තියෙනවා. මුදල් අච්චු ගැසීම නිසා වෙන බලපෑමත් පැහැදිලි කරන්න. ගොඩක් අයට හරියටම දන්නේ නැහැ. ඩිජි මාර්ට් කියලා මං හිතන්නේ මොනක් හරි වෙන account එකක් වෙන්නදී අහලා තියෙනවා මේ IMF එකට යන්න නැතුව අපේ ඉකොනොමිස්ලා ගාවට මේවට උත්තර නැද්ද කියලා. උමේෂ් වගේ ඉකොනොමිස්ලා ගාවට උත්තර නැද්ද කියලා. මම හිතන්නේ උමේෂ් උත්තර පහක් කිව්වා IMF එකට යන්න නැතුව කරන්න ඕන නම්. මම ප්‍රශ්න තුනම එකපාර කියන්නේ. අතට උමේෂ්ට උත්තර දෙන්න පහසුයි. අවසාන වශයෙන් අහලා තියෙනවා. අවසාන වශයෙන් කියන්නේ මේ ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර මහත්මයා අහලා තියෙනවා. රජයේ කෘෂිකර්මය සම්බන්ධයෙන් ගෙනියන වැඩපිළිවෙල මහ බැංකුව සිදු කරන ලද නිර්දේශ අනුව සිදු කළ බව ඇතැම් විචාරකයන් කියනවා. වෙනත් වචනයකින් කියනවා නම් රටේ ගොවිතැන් නිසි ඵලදායීතාවය නොලැබෙන බවට වන බව සහ මහ බැංකු නිර්දේශයන් නිසා බව කියවෙනවා. ඒ නිසා ගොවිතැන ගැන අධෛර්යමත් කරලා 26ක් විතර වන ගොවියන් 10ක් ඔවුන් බවට අඩු කරලා ඒ අය වෙනත් වෘත්තියකට යොමු කිරීම රජය මේ පොහොර ගැටලුව තුළ අරමුණු කරගෙන ඇති බව තමයි ඒ අය පවසන්නේ. මේ පිළිබඳව ඇත්ත තත්ත්වය කුමක්ද කියලා. මම හිතන්නේ උමේෂ්ට ප්‍රශ්න පැහැදිලිද? ප්‍රශ්න ටිකක් දිගයි. ඒ කියන්නේ අහලා තියෙන්නේ දැන් 120ක් විතර ගොවියෝ ඉන්නවා අපේ මම හිතන්නේ ශ්‍රම බලකායේ. ඒක 10ට අඩු කරලා ඔවුන්ව වෙනත් වෘත්තීන්ට යොමු කරන්න මේ පොහොර ප්‍රශ්නය රජය පාවිච්චි කරනවද කියන එක තමයි අහලා තියෙන්නේ. මම හිතන්නේ උමේෂ්ට මේ ප්‍රශ්න තුනෙන් මූලික තුනෙන් දෙකකට මුලින්ම දෙක තුන තුනටම පිළිතුරු දෙන්න පුළුවන් උමේෂ් හිතන විදියට. හරි. මම මුලින්ම කියන මුල්ම ප්‍රශ්නය මොකද්ද දන්නා මට ප්‍රශ්න අහලා තිබ්බේ මුල්ම ප්‍රශ්න අහලා තිබ්බේ මුදල් අච්චු ගැසීම නිසා වෙන බලපෑම්. ඕකේ හරි. දැන් මුදල් අච්චු ගැනීම නිසා ඇත්තටම මූලික බලපෑම් කීපයක් වෙන්න පුළුවන්. අංක 1 මුදල් අච්චු ගැනීම නිසා රටේ සංසරණය වෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. ඒත් එක්කම ඒ මුදල් ප්‍රමාණය සංසරණය වැඩි වීමට සාපේක්ෂව රටේ නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු අතේ තියෙන වැඩි මුදල් ප්‍රමාණයක් මිනිස්සු ගිහින් එක එක භාණ්ඩ හා සේවා ඉල්ලනවා. දැන් මේ වෙලාවේ අපිට මේක එච්චර දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මිනිසුන්ට ලැබෙන ආදායම කොවිඩ් නිසා අඩු වෙලා නිසා. නමුත් ඕගොල්ලෝ බැලුවොත් මොකද්ද වෙලා තියෙන්නේ කියලා වාහනවල මිලට, ඉඩම් වල මිලට, අපාර්ට්මන්ට් වල, ගෙවල් වල මිලට. ඒවයි මිල දිනෙන් දින ඉහළ යනවා විශ්වාස කරන්න බැරි තරමට. දැන් සමහරවිට වාහන ගැන දන්න අය දන්නවා ඇති. වාහනයක අද තියෙන මිල නෙමෙයි හෙට වාහනයක මිල මේ අද තියෙන මිලට වඩා දවස් දෙකකින් බැලුවොත් ලක්ෂයකින් විතර වැඩි වෙලා. අර ලෝන් ගන්න පුළුවන් කට්ටියට ලෝන් ඒ කියන්නේ අර අතිරේකව සංසරණය වෙන මුදල් අර කට්ටිය අතට යනවා. එහෙම අතට ගියාම ඒගොල්ලෝ වැඩි වැඩියෙන් දේවල් ඉල්ලුම් කරනවා. හැබැයි ඒ ඉල්ලුම් කරන ඉල්ලුමට සාපේක්ෂව නිෂ්පාදනය වැඩි වෙලා නැහැ. එතකොට සිද්ධ වෙන්නේ භාණ්ඩවල මිල ඉහළ යනවා. හරිද? එතකොට අනිවාර්යෙන් උද්දමනයක් සිද්ධ වෙනවා. දැන් මේ తాවකාලිකව මේ උද්දමනය වාහනවලට, ඉඩම් වලට, එමත් නැත්නම් දීපල වෙනදාම් වලට විතරක් වෙන්න පුළුවන්. නමුත් දීර්ඝකාලීනව මේක මෙහෙම වෙද්දි සාමාන්‍ය භාණ්ඩ හා සේවා වලත් මිල වැඩි වීම නිශ්චිතව සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වැඩි වුණාම මිනිස්සුන්ට පඩි වැඩි වෙන්නේ නැහැ. එතකොට මිනිස්සුන්ට සිද්ධ වෙනවා ඒගොල්ලන්ගේ පාරිභෝජනය අඩු කරන්න. අපි උදාහරණයකට ගත්තොත් සාමාන්‍යයෙන් මාසෙකට සමහරවිට බට කාපු කෙනෙක්ට බට නොකා ඉන්න සිද්ධ වෙයි. ඒ වගේ පාරිභෝජනය යම් යම් ආකාරයකින් අඩු කරන්න සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් එහෙම උද්දමනය වැඩි වුණාම රටේ නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. ඒ කියන්නේ භාණ්ඩයක් හදන්න යන මිල ඉහළ යනවා. භාණ්ඩයක් හදන්න යන මිල ඉහළ ගියාම භාණ්ඩේ මිල වැඩි වෙනවා.
එතකොට භාණ්ඩයේ මිල වැඩි වුණාම අපේ අපනයන වලට මේක බලපානවා. අපි එතකොට අපනයන වල මිලත් ඉහළ යනවා. එතකොට අපේ අපනයන වල මිල ඉහළ නම් ජාත්‍යන්තර වෙළඳපොලේ අපිට මේ භාණ්ඩය විකුණ ගන්න අමාරුයි. මොකද අපිට වැඩි අඩු මිලට මේ භාණ්ඩය නිෂ්පාදනය කරන්න ඉන්න නිසා. එතකොට අන්න ඒක තමයි විශේෂයෙන්ම මුදල් අච්චුකේ නිසා සරලවම කිව්වොත් වෙන්න පුළුවන් ගැටලු. දෙවැනි ප්‍රශ්නය IMF එකට නැතුව වෙන ලංකාවේ ආර්ථික ලංකාවේ ඉකොනොමිස්ලට විසඳුම් නැද්ද? ලංකාවේ ඉකොනොමිස් වුණත් IMF ඉකොනොමිස් වුණත් මේ තියෙන ප්‍රශ්නේ වෙනස් වෙන්නේ නැහැනේ. ප්‍රශ්නේ එකයි. ඒකට ප්‍රශ්නෙට දෙන්න පුළුවන් විසඳුම තමයි දැන් ඔය මම කීපයක් කිව්වේ. දැන් වෙන තව මට ඇත්තට මගහැරිච්ච දේවල් තියෙන්න පුළුවන්. තව කාට හරි ඇවිල්ලා යම් යම් විසඳුම් මේකට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට IMF එකේ ප්‍රශ්නේ තියෙන IMF ඉකොනොමිස්ලා දෙන විසඳුම නෙමෙයි. IMF එක හරහා අර අපි කතා කළා වගේ ණය ගන්න ලැබෙන විශ්වාසනීයත්වය, ඒ ගැරන්ට් එක. ඒක තමයි IMF එකට යමුතුන් ලැබෙන එක්ස්ට්‍රා විසඳුම. IMF ඉකොනොමිස්ලා ඇත්තටම සමහර වෙලාවට IMF ඉකොනොමිස්ලා මේ මාර දෙයක් කියන්නේ නැහැ. සමහර ඒගොල්ලන්ගේ සමහර දේවල් දිනවා මම උනත් එකක වෙන්නේ නැති. නමුත් දැන් අපි උදාහරණයක් ගත්තොත් ඒගොල්ලෝ කියන සරල දෙයක් තමයි බදු ආදායම් වැඩි කරන්න. බදු ආදායම් වැඩි කරනවා කියන එක IMF ඉකොනොමිස් ලා ඇවිල්ලා කියන්න ඕන දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට තේරෙන්න ඕනේ ලංකාවේ බදු ආදායමට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. දැන් ලංකාවේ බදු ආදායම එන්න අඩු වෙලා තියෙනවා. ඒත් එක්කම කෘෂි කර්මාන්තයට කරලා තියෙන රජයේ ආයෝජන අඩු වෙනවා. අධ්‍යාපනය කරන ආයෝජන අඩු වෙනවා. මොකද රජයේ බදු ආදායම අඩු වෙනවා කියන්නේ අනිත් පැත්තෙන් රජයට සිද්ධ වෙනවා රජයේ වියදම අඩු කරන්න. දැන් ඕකට IMF එකෙන් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ ඔයගොල්ලන්ගේ බදු ආදායම වැඩි කරගන්න කියලා. IMF එකෙන් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ ඔයගොල්ලන්ගේ අපනයන වැඩි කරගන්න කියලා. ඒක ඕන කෙනෙක්ට තේරෙන දෙයක් සාමාන්‍යයෙන්. ඒක අපි අර ඉග්නෝ කළා IMF එකෙන් ඇවිල්ලා කිව්වම කළාම කියනවා මේක IMF එකේ පොලිසි එකක්. IMF එකේ පොලිසිස් තියෙනවා. නමුත් ඒ වුණත් මේ වගේ සරල දේවල් මේවා IMF පදන්දර නෙවෙයි. මේවා රටට IMF එක කිව්වත් නැතත් IMF රීස්ට්‍රක්චරින් එහෙම නැත්නම් IMF ප්‍රෝග්‍රෑම් ඔව් මේ අපිට ආයෙ පොඩ්ඩක් සම්බන්ධතාවය කරනවා IMF එක කිව්වත් නැතත් කියන තැනදී තමයි අපිට සම්බන්ධතාවය මේකට ගියත් නැතත් වෙනස් වෙනවා. ගැහැරුනේ. කොතනින්ද දන මගේ හරුනේ? IMF එකට ගියවා සෑහෙන්න දුරට වුණා. අන්තිම තප්පර 4 තමයි IMF එකට ගියත් නැතත් කියන තැනේ තමයි අපිට ඔව් IMF එකට ගියත් නැතත් මේ දේවල් අපිට කරන්න සිද්ධ වෙන දේවල්. IMF එකට ගියත් නැතත් බදු ආදායම් වැඩි කරගන්න එක, ජාත්‍යන්තර වෙළඳාම් වැඩි කරගන්න එක, එහෙමත් නැත්නම් අපනයන වැඩි කරගන්න එක, රටේ තියෙන රෙගුලාසි අනවශ්‍ය රෙගුලාසි හිල් කරන එක මේවා මම විතර නෙමෙයි මම හිතන්නේ ජනාධිපතිතුමා එයාගේ පළවෙනි කතාවදෙත් කිව්වා රජයේ තියෙන රටේ තියෙන රෙගුලාසි වැඩි ඒවා අඩු කරන්න ඕනේ. මේ කස්ටම් එකේ සිද්ධ වෙන වංචාව නැඩිය අඩු කරනවා. මේ අපි විතරක් කියන්නේ මේ දන්න දේවල්. ඒකට IMF එකෙන් කියන්න ඕනේ නැහැ මේ යම් ආකාරයක ප්‍රතිසංස්කරණ කරන්න. මේ ප්‍රතිසංස්කරණ කොහොමත් කරන්න ඕනේ දේවල්. right? ඊළඟට තුන්වෙනි එක අර කෘෂි කර්මාන්තයේ ඔව් කෘෂි කර්මාන්තය ලංකාවේ කෘෂි කර්මාන්තයේ නියැලී ඉන්නවා 127ක් විතර සම්පූර්ණ ශ්‍රම බලකායෙන් නියැලී ඉන්නේ කෘෂි කර්මාන්තයේ. ඒක හරි. අනිත් පැත්තට ගත්තොත් අපේ කෘෂි කර්මාන්තයෙන් කොච්චරක් දල්දේශීය නිෂ්පාදනයට ප්‍රතිශතයක් වශයෙන් දායක වෙනවා. ඇත්තටම අපි මේක ගත්තොත් මේක එන්න අඩු වෙලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් කන්සර්න් වෙන්න ඕන දෙයක් නෙවෙයි. මේක ආර්ථිකයක් ප්‍රසාරණය වෙද්දී කෘෂි කර්මාන්තය ප්‍රසාරණය වෙන එක. එහෙම නැත්නම් කෘෂි කර්මාන්ත නිෂ්පාදනය වැඩි වෙන ප්‍රමාණය සාමාන්‍යයෙන් අනිත් නිෂ්පාදන හෝ සේවා වැඩි වෙන ප්‍රමාණය වලදී අඩුයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒක අපි ඉස්සර ගත්තොත් 1970 ගණන් වල ගත්තොත් ලංකාවට සහල් වලින් ස්වයංපෝෂිත තත්ත්වයක් තිබෙන්නේ හැම අවුරුද්දෙම ලංකාවට සිද්ධ වුණා සහල් ආනයනය කරන්න. දැන් අපිට හැම අවුරුද්දෙම සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් අපි සහල් ආනයනය කරත් විශාල ප්‍රමාණයකින් සහල් ආනයනය කරන්න ඕනේ නැහැ. අපේ සහල් නිෂ්පාදනය සැලකිලි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. එතකොට අර කිව්ව ප්‍රශ්නේ තමයි මේ කෘෂි කර්මාන්තයේ නියැලෙන කට්ටියව අඩු කරන්න ඕනේ කියලා. මහා බැංකුවෙන් යම් නිර්දේශයක් ලැබිලා තියෙනවා. මම ඇත්තටම හරියට මේ නිර්දේශය කියවලා නැහැ. මම දන්නේ මොකක්ද ඒ රිෆර් කරන්න කියලා. නමුත් ඒක සාමාන්‍යයෙන් අපි අහන්න ලැබෙන දෙයක් ආර්ථික විද්‍යා කතිකාවන් වලදී. එතෙන්දී අපි මම අර කිව්වා වගේ 126ක් ශ්‍රම බලකායෙන් කෘෂි කර්මාන්තයේ නියැලිලා හිටියට කෘෂි කර්මාන්ත දරජාතික නිෂ්පාදිතය ප්‍රතිශතයක් විදිහට කෘෂි කර්මාන්තයෙන් ලැබෙන්නේ 7ක් වගේ සුළු ප්‍රමාණයක්. එතකොට අපිට පේනවා ඒකේ යම් අකාර්යක්ෂමතාවයක් තියෙනවා. එතකොට අර
රටේ වැඩි පිරිසක් නියැලෙනවා නමුත් ලැබෙන්න අවුට්පුට් එක නැත්නම් ප්‍රතිදානෙ එහෙමත් නැත්නම් ලැබෙන නිෂ්පාදන ප්‍රමාණය අඩුයි. එතකොට මේ අපි කටයුතු කරන්න ඕනේ රටේ කෘෂිකර්මාන්තය හරහා රටට අවශ්‍ය කරන සහල් හෝ වෙනත් දේවල් නිෂ්පාදනය කරන්න ඊළඟට අපනයන කරන්න ඕන දේවල් නිෂ්පාදනය කරන්න. නමුත් ඒ දේ අපිට අඩු පිරිසක් යොදාගෙන නිෂ්පාදනය කරන්න පුළුවන්. මීට වැඩිපුර තාක්ෂණය යොදා ගන්න පුළුවන්. දැන් අපි ඉස්සර ගත්ත දැන් එන්න මේක අඩු වෙලා දැන් අපි දන්නවා රටේ කෘෂිකර්මාන්තය වැඩි දියුණු වෙද්දී මේ එක අලුත් මැෂින් නම දැන් තරමේ සුනාමි කියලා මැෂින් එකක් ආවා. දැන් 1980 ගණන් වල 90 ගණන් වල මෙහෙම තිබ්බේ නැහැ. දැන් ඒ කාලේ අර මොකදකයි අපි පොඩි කාලේ අපි කුඹුරු වලට ගියාම ඔක්කොම දේවල් මිනිස්සු ගොඩක් කට්ටිය එකතු වෙලා තමයි කරන්නේ. ගොයන් කපන එකේ ඉඳන් ගොයන් නෙලලා ඊට පස්සේ අර සාල් පෙළලා ඔක්කොම මේ වී පෙළලා ඔක්කොම කටන්දර ටික. දැන් මේ හුඟක් දේවල් එක මැෂින් එකකින් කරන්න පුළුවන්. එතකොට මේ මැෂින් එකකින් කරන්න පුළුවන්කම තියෙද්දි ඒකට සම්පූර්ණයෙන් ගොඩක් මේ මිනිස්සු ප්‍රමාණයක් යොදා ගන්නවා කියන එක මම දැන් දකින විදිහට ඒ කට්ටිය වෙනත් දෙයකට යොදා ගන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ කෘෂිකර්මාන්තය වැඩි දියුණු කරන්නේ නැහැ කියලා. කෘෂිකර්මාන්තයට යොදවන ආයෝජන වැඩි කරන්න කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන මේ සහයෝගය ලබා දෙන්න ඕනේ. රටේ කෘෂිකර්මික නිෂ්පාදනයක් වෙන්න ඕනේ. රටේ පාරිභෝජනයට වගේම අපනයන අපේ සැලකිය යුතු කෘෂිකාර්මික අපනයනයක් සිද්ධ වෙනවා. මේ මම කියන්නේ තේ රබර් විතරක් නෙමෙයි ඊට අමතරව වෙන දේවල් පවා පළතුරු එහෙමත් නැත්නම් යම් ආකාරයේ ඕගනික් ෆුඩ් වගේ දේවල් ඒවත් අපනයනේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ සිද්ධ නොවන දෙයක් නෙමෙයි. එතකොට අපි මෙතෙන්දී කන්සර්න් වෙන්න ඕනේ වැඩ කරන ප්‍රමාණය ගැන නෙමෙයි. ඒකේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ගැන. එතකොට කෙනෙක් අහන්න බුණා එතකොට මේ වැඩ කරන අයට මෙතනින් අහුණු නැති වුණොත් වෙන රස්සාවල් නැද්ද කියලා. එතෙන්දී තමයි අපි මම අර කලින් කතා කළා වගේ රටේ ජාත්‍යන්තර වෙළඳාම් වැඩිවීම රටේ කර්මාන්ත දියුණුව මේ දේවල් වුණාම ඒගොල්ලන්ට හැකි වෙනවා රැකියාවල් ලබා ගන්න. එහෙම රැකියාවල් ලබා ගන්න රටේ ආර්ථික වර්ධනයක් නැත්නම් ආර්ථික වෘද්ධියක් වෙන්න ඕන. ආර්ථික වෘද්ධිය වෙනකොට මිනිසුන්ට රැකියාව තියෙනවා. ඒකෝට මිනිසුන්ට මේ අර කෘෂි කර්මාන්තයේම නීඩිලා ඉන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් නැහැ. මොකද වෙන මේ ඔප්ෂන්ස් වෙන රැකියාවල් වලට ඒගොල්ලන්ට යන්න පුළුවන්. එතකොට ඒක සිද්ධ වෙන්නේ අර ආකාරයේ වර්ධනයක් සිද්ධ වෙන්නේ නැත්තම්. පැහැදිලි යුමේෂ්, බොහොම ස්තුතියි. අපිට තවත් ප්‍රශ්න ගණනාවක් එනවා. තව ප්‍රශ්නයක් අහලා දෙනවා වරුණ ගමගේ. අපෙන් අහලා තියෙනවා අපගේ බැංකු දෙකක් කඩා වැටීමේ අවදානමක් තියෙනවා කියලා යම් දේශපාලඥයන් ප්‍රකාශ කරනවා. මේ අත්‍යසත්‍යතාවය පැහැදිලි කරාමෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සමීර ඒකනායක අපෙන් අහලා තියෙනවා රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම මගින් රාජ්‍ය ආදායම ඉහළ දැමීම දීර්ඝකාලීන විසඳුමක් නොවේද කියලා. මම හිතන්නේ මේ රාජ්‍ය බැංකු දෙක කඩා වැටෙනවා කියපු එක සම්බන්ධයෙන් තමයි මුලින්ම දැනගන්න කැමති. උමේෂ් ණය ගන්න ගියත් ඒක බැංකුවකින්ද? මම ඇත්තටම තාම ණය ගන්න ගියේ නෑ. මම කෝල් එකක් දාලා ඇහුවා විතරයි. එතකොට තමයි ඔය විස්තර ටික කිව්වේ. ඇත්තටම දන්නා රාජ්‍ය බැංකු දෙයක් කඩා වැටෙන යන එක ගැන මට නම් ඇත්තටම ලොකු අවබෝධයක් නැහැ. මොකද මට දැන් නිකන් ඩේටා හෝ මුකුත් බලන්න නැතුව එකපාරට කියන්න බෑ බැංකු දෙකක් කඩා වැටෙනවා කියලා. ඒකින් හින්දා මම ඒක ගැන කමෙන්ට් එකක් ඊට පස්සේ ෆේක් නිවුස් යටතේ හිරේ යන්න තමයි වෙන්නේ. නෑ මේ ඇත්තටම දැන් කෙනෙක්ගෙන් මම අහුවා දැන් අපි මෙයාගෙන් ණය ගත්තද නැද්ද කියලා මම අධ්‍යයනය කරලා තියෙනවා නම් හරියට ඩේටා තියෙනවා නම් මට කියන්න පුළුවන්. මේ වගේ දෙයක් කිව්වම මට ඇත්තටම මේ ඒ ගැන කමෙන්ට් එකක් කරන්න බෑ. දෙවැනි එක රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය. රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය මේ ඩොලර් ප්‍රශ්නෙට හෝ රාජ්‍ය ආදායම් ප්‍රශ්නෙට දීර්ඝකාලීන විසඳුමක් නෙමෙයි. ඒකට කෙටි කාලීන විසඳුමක් පමණයි. නමුත් අපි ගත්තොත් රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය හෝ ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හරහා රජයේ අනවශ්‍ය වියදම් අඩු කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් ඔය සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එක රාජ්‍ය තෙල් සංස්ථාව khනිජ තෙල් සංස්ථාව. ඒකේ ඔය ෆුවල් ප්‍රයිසින් ෆෝමියුලා එකක් ඉන්ට්‍රොඩියුස් කිරීම හෝ අපි හිතමු ඒක යම් ආකාරයක පුද්ගලිකකරණයකට ලක් වුණා කියලා. එහෙම වුණ අවස්ථාවක ඔය ඒගොල්ලෝ මීට වැඩි ඒ ආයතනය විසින් දරන පාඩු මීට වැඩි අඩු වෙන්න පුළුවන්. එතකොට රජයට යන වියදම එතකොට රජයට අර රාජ්‍ය khනිජ තෙල් නීතිගත සංස්ථාව නඩත්තු කරන්න යන වියදම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා. එතකොට මේ මුදල් රජයට පුළුවන් වෙන අධ්‍යාපනයට වේවා, සෞඛ්‍යයට වේවා, කෘෂි කර්මාන්තය, වාරි මාර්ග මේ වගේ දේවල් වලට යොදවන්න.
එහෙමම ගත්තොත් සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක විදුලි මණ්ඩලය. විදුලි මණ්ඩලයේ ප්‍රශ්නයක් විදුලි මණ්ඩලය අපි කෙනෙක්ට අහන්න පුළුවන්. ගොඩක් විදුලි මණ්ඩලය ඇත්තටම පාඩු පිට දුවන ආයතනයක් බොහෝ විට. විදුලි මණ්ඩලය විදුලිය ලබා දෙන සෑම විදුලි ඒකකයකටම බොහෝ විට පාඩු මත තමයි ලබා දෙන්නේ. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ගෙවන්න සාමාන්‍ය පුද්ගලයාට ගෙවීමේ අපහසුතාවයක් තියෙනවා. ඇත්ත. නමුත් කොහොමද අර ඉතා ඉහළ ආදායම් ලබන කෙනෙක් ඒගොල්ලන්ටත් ගෙවන්න හැකියාවක් ඒගොල්ලන්ට ගෙවන්න හැකියාවක් තියෙනවා. එහෙම ගෙවන්න හැකියාවක් තියෙද්දි ඒගොල්ලෝ ගෙවන්නේ අර අඩු අර සාමාන්‍ය මිනිස්සයා දුප්පත් මිනිස්සයා ගෙවන ගානම තමයි. දැන් ඔය කතන්දරේ වෙන්නේ නැහැ. ඒක යම් ආකාරයක ප්‍රතිව්‍යුහගත කිරීමක් එහෙම නැත්නම් පුද්ගලිකකම් ගැනීමක් කළොතින් මේ කතන්දර වෙනස් වෙලා එතකොට අර ලබන පාඩු ප්‍රමාණය අඩු වුණාම රජයට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ මේ පාඩු පියවන්නේ. රජයට ඕනේ නැහැ අපිට රුපියල් බිලියන 20ක් 30ක් දෙනවා ඕගොල්ලෝ මේ අවුරුදු 12 කවර් කරගන්න කියලා. එන්නේ කතන්දර ඕනේ නැහැ. ඒ සල්ලි වෙන දෙයකට යොදවන්න පුළුවන්. අර මම කලින් කතා කළේ මේ වගේ ඇසට් පුද්ගලික අංශයට ලබා දීම හරහා පුද්ගලික අංශයේ සමග එහෙම නැත්නම් ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් කියලා අපි කියනවා. ඒ වගේ දේවල් ලබා ගැනීම හරහා රජයට තියෙන අර අනවශ්‍ය වියදම් අඩු වෙනවා. අනිත් පැත්තෙන් විශේෂයෙන් මම කතා කළේ කෙටි කාලීන විසඳුමක් වශයෙන් මේ හරහා රජයට නම් මොකද මේ වගේ ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකට ගියාම රජයේ වත්කම තියාගෙන බද්දට දීමක් තමයි ගොඩක් වෙලාවට කරන්නේ. එතකොට රජයට යම් ආදායමක් ලැබෙනවා. අනිත් පැත්තෙන් රජයට එකපාර ලොකු මේ රජයට දීර්ඝකාලීන ආදායම ලැබෙනවා වසරෙන් වසර. නමුත් මූලික ප්‍රධානවම මේ ඒ ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා එහෙම නැත්නම් යම් පුද්ගලිකකරණයක් කිරීම හරහා මුලින් ලොකු ආදායමක් ලැබෙනවා. ඒක මේ වෙලාවල් වල මේ වෙලාවේ තියෙන තත්ත්වය හැටියට ලොකු සහනයක් වෙන්න පුළුවන් රජයට. නමුත් අපි කතා කළොත් මේක මේ තත්ත්වයට යන්න වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් මත රාජ්‍ය ආදායම් ලබා ගන්න හෝ ඩොලර් ලබා ගන්න වෙලා තියෙන්නේ. උමේෂ් අපිට ආයපාරක් පොඩ්ඩක් අපි ආයෙත් මුලට ගියොත් මේ වගේ දේවල් මත සල්ලි ලබා ගන්න කැඩුනා මේ නෑ රාජ්‍ය ආදායම් මේ වගේ විදිහට ලබා ගන්න වෙලා තියෙන්නේ කියද්දි තමයි මේ වගේ දේවල් මේ වගේ රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය හෝ ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හරහා මේවා මේ එහෙම අරමුණු කරගෙන කළ යුතු දේවල් නෙමෙයි. ඒවා රජයේ වියදම් අඩු කරන්න රජය විසින් වඩාත් වෙළඳපොළ නිදහස ලබා දෙන්න කරන දේවල් අරමුණු තමයි මූලිකව මේ සිද්ධ වෙන්නේ. නමුත් අර අපිට මේක මේක මෙන්න මේ ආකාරයේ පුද්ගලිකකරණයන් හෝ ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මත රාජ්‍ය ආදායම හෝ ඩොලර් ආදායම් වැඩි කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපිට බදු ආදායම වැඩි කරගන්න බැරිවීම සහ ඩොලර් අපනයන ආදායම් වැඩි කරගන්න බැරිවීම කියන මේ ෆන්ඩමෙන්ටල් කියන්නේ මූලික ප්‍රශ්න දෙකට හේතුවක් නිසා. මොකද එහෙම නැතුව මේක අර සදාකාලික විසඳුමක් නෙමෙයි මේ ප්‍රශ්න වලට. හොඳයි උමේෂ් අපිට ප්‍රශ්න එනවා අපිට කී වෙනකම් මේක කරන්න වෙයිද දන්නේ නැහැ. කනිෂ්ක විජේසාලා තියෙනවා මංගවත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේ දිනවල වෙළඳපොළට නිකුත් කරන මුදල් වරාණක අච්චු ගහන නැවත ලබා ගන්නා බවට මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමන් ප්‍රකාශ කළා. එය සිදු කරන්නේ කොහොමද කියලා මම හිතන්නේ රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කළා අර නිකුත් කරන මුදල් නැවත වරක් අපිට ඕනනම් එළියට ගන්න පුළුවන් කියලා. ඒක කරන්නේ කොහොමද කියලා තමයි මම හිතන්නේ කනිෂ්ක විජේසිංහ මහත්මයා අහන්නේ. දැන් මෙහෙමයි මුදල් නිකුත් කළාට පස්සේ මේ අද නිකුත් කළාද හෙට නිකුත් කළාද මම දන්නේ නැහැ මේ නියෝජ්‍ය අමාත්‍යතුමා මුදල් නෝට්ටු ගැන කියනවාද එහෙම නැත්නම් මුදල් ගැන මොකක් ගැන කියනවාද කියලා ඇත්තටම දැන් රජය විසින් නිකුත් කරපු මේ වෙළඳපළට නිකුත් කරපු මුදල් ආපහු ලබා ගන්න තියෙන ක්‍රමය තමයි රජය විසින් භාණ්ඩාගාර බැඳුම් කර හෝ බිල්පත් නිකුත් කිරීම. එතකොට බැංකුව විසින් කරන්නේ මොකද්ද? මහා බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම් කරා බිල්පත් නිකුත් කරාම බැංකුව විසින් සල්ලි ගෙවලා මේ භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම් කර රජයෙන් ලබා ගන්නවා. එතකොට රජයෙන් ඔයාලට පොඩි නිකන් පේපර් එකක් දෙනවා බැංකුවලට. බැංකුව වලින් බැංකුවල තියෙන මේ දැන් ඔය ආධිපතිතුමා සමහර ඇමතුමා කියන විදිහට ඒ බැංකු දැන් ගිහිල්ලා තියෙන සල්ලි ටික ආපහු බැංකුව විසින් දීලා මහා බැංකුවට දෙනවා. right so ඕක තමයි සරලවම තියෙන ක්‍රමවේදය. වැඩිපුර රාජ්‍ය බැඳුම් මහා මේ භාණ්ඩාගාර බැඳුම් කරෝ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම. එහෙම නැතුව මේ අලුතෙන් වාගාව මේ අච්චු ගහපු සල්ලි මොකද ඔය සල්ලි අච්චු ගහනවා කියන එකේ හුඟක් අය හිතනවා මේක මේ
සල්ලි අච්චු ගහනවා කියලා. සල්ලි අච්චු ගහන්න ඕනේ නැහැ රටේ තියෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙන්න. මොකද මහා බැංකුව සතුව තියෙන සංචිත මුදල් සංචිත තියෙනවා. මේ මුදල් සංචිත වලින් මහා බැංකුවට පුළුවන් ඒගොල්ලෝගේ භාණ්ඩාගාර බිල්පත්ව බැඳුම් කර ලබා ගන්න. ඒ හරහා සම්පූර්ණ මුදල් සැපයීම වැඩි වෙනවා. මොකද එතකොට කවුරුත් බැංකුවෙන් තියෙන සල්ලි මහා බැංකුවට එන්නේ නැහැ. මහා බැංකුව කරන්නේ මහා බැංකුව ඇතුළේ තියෙන සල්ලි ටික රජයට දෙන එක. ඒකට මහා බැංකුවට හැම වෙලෙම සල්ලි අච්චු ගහන්නම අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේකට සමහර කට්ටිය මේක කන්ෆියුස් කරගන්නවා. එතෙන්දී වෙන්නේ වෙන අහිතකර දේ තමයි රටේ සංසරණය වෙන මුදල් ප්‍රමාණය මුදල් නෝට්ටු ප්‍රමාණය වැඩි වෙන එක. ඒකට අලුතෙන් මුදල් නෝට්ටු අච්චු ගහන්නම ඕනේ නැහැ. දැන් කවුරු හරි කෙනෙක් එතකොට දැන් මේ කිව්ව දෙයින් අදහස් වුණාද දන්නේ නැහැ. අර අලුතෙන් අච්චු ගහපු නෝට්ටු සිලෙක්ට් කරලා ඒවා පහු ගන්නවා කියලා. එහෙම කතන්දරයක් නැහැ. රජයට ගන්න පුළුවන් ගන්න මුදල් ආපහු ගන්න. ඒ කියන්නේ රටේ තියෙන මුදල් සැපීම අඩු කරන්න තියෙන හැකියාව තමයි රජය විසින් භාණ්ඩාගාර බැඳුම් කරව බිල්පත් නිකුත් කළා. එතකොට බැංකුව විසින් ගත්තම බැංකුව ඒ සල්ලි ආපහු ගිහින් මහා බැංකුවට දෙනවා. ඒකට මහා බැංකුවට පුළුවන් එක්කෝ ඒ සල්ලි ආපහු රජයට නොදී හරි සංචිත වැඩි දියුණු කරන්න වගේ මහා බැංකුව ඇතුලේ තියාගන්න. පැහැදිලි. උමේෂ් මම ඒ වගේම දැනගන්න කැමතියි දැන් උමේෂ් කිව්වට පස්සේ දැන් සංචාරක කර්මාන්තයෙන් මම දැන් අපිට හම්බුනේ බිලියන 4ක් විතර. ඉතින් එහෙම ගත්තාම ඇත්තටම මේ රජය කරන වැඩේ නිවැරදි නැද්ද? ඒ කියන්නේ දැන් අපි දැන් කොහොම හරි දැන් කොවිඩ් නිසා මුළු ලෝකෙම ආර්ථිකය ලොකු ප්‍රශ්නයකට පත් වෙලා තියෙනවානේ. සංචාරකයෝ එන්නේ නැහැ, ප්ලේන් යන්නේ නැහැ, එහෙම එන්නේ නැහැ කියලා. එතකොට ඇත්තටම දැන් අපි IMF එකට ගිහිල්ලා ණය ප්‍රතිව්‍යුහගත කරලා අර උමේෂ්ගේ රිසර්ච් පේපර්ස් වලින් හොයාගත්තා වගේ ආයි නිකන් නම ගත කරගන්නවට වඩා දැන් මේ වෙලාවේ IMF එකට ගිහිල්ලා ආයි ISP එකක් නිකුත් කරලා ආයි ඔය කමර්ෂල් රේට් එකකට ණය ගන්නවට වඩා මේ තියෙන ටිකෙන් ගෙවලා පොඩ්ඩක් මේ අවුරුද්ද දෙක කොහොම හරි සංචාරක කර්මාන්තයේ පණ ගහලා එනකම් මේ වැක්සීන් එනවත් එක්ක කරලා මේ අවුරුද්ද දෙක අමාරුවෙන් ඇදගත්තොත් ඇත්තටම අපි ගොඩ නෙවෙයිද අපේ ණය ප්‍රමාණයත් අඩු වෙලා සංචිත වලින් ගෙවපු ටික ස්වැප් වලින් පොඩ්ඩක් එහෙට මෙහෙට රෝල් කරගෙන එහෙම අර උමේෂ් කියප එක පැහැදිලි අපි ප්‍රතිව්‍යුහගත මුළු ආර්ථිකයම ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ මේ වගේ දේවල්. නමුත් කෙටි කාලීනව ඉතින් මේ ප්‍රතිව්‍යුහගත කරන්න කලින් පොඩ්ඩක් මේකට ඇදගෙන යන්න ඇත්තටම අමාරුයිද? එහෙම කරන්න පුළුවන්ද? ඇත්තටම සංචාරක ව්‍යාපාරයෙන් බිලියන 2ක් වගේ එනකන් මේක ඇද්දොත් හරියද? ඒ අර්ථයෙන් බැලුවහම. ඔව් දැන් ඒකේ තියෙන ප්‍රශ්නේ දැනට අපිට තියෙන තත්ත්වය අනුව සංචාරක ව්‍යාපාරයෙන් බිලියන 2ක් ආවත් ඉදිරියට එන්න මේ විදේශ ණයවලට ගෙවන්න තියෙන ප්‍රමාණය පොඩ්ඩකින් හරි වැඩි වෙනවා. දැන් අපි ගත්තොත් 2025 වෙද්දී 2025 දී ස්වෛරී බැඳුම් කර 2ක් ආපහු ගෙවන්න තියෙනවා. ඊට පස්සේ ඔය ආකාර වලින් 2026 27 හැම අවුරුද්දෙම ඒ ගෙවන්න තියෙන ප්‍රමාණය පොඩ්ඩක් වැඩි. ඒ ප්‍රමාණය වැඩි වීමත් එක්ක අර අපි හිතුවත් බිලියන 2ක් සංචාරක ව්‍යාපාරයෙන් ආවා කියලා ඒක දීර්ඝකාලීනව වැඩි වෙන්නේ නැත්තම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට මම කිව්වා වගේ මේ රෝල අර කොච්චර අපි කියන්නේ අපි රෝල හැමදාම ගහන්න බෑනේ. දැන් අපි උදාහරණයකට ගත්තොත් ටයර් එකකට මොකක් හරි වුණොත් අපිට සදාකාලිකවම පැච් දදා දුවන්න බෑනේ මේක. අපිට පැච් එක දාලා දුවන්න පුළුවන් මාස කිහිපයක්. right අපිට පැච් දදා දුවන්න බෑනේ අවුරුදු 3ක් විතර ටයර් එකක්. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අර දීර්ඝ කාලීනව මේක කිරීමේ අපහසුතාවයක් තියෙනවා. කොයි අවස්ථාවක හරි IMF එකට යන්නම කියන එක නෙමෙයි මම මෙතනින් අදහස් කරන්නේ. ජාත්‍යන්තර බැඳුම් කර ඉෂුව කිරීම හෝ වෙන මොකක් හරි සොලියුෂන් එකක් අපි අර කතා කරපු දේවල් වලින්. අනිත් ප්‍රශ්නේ තමයි දැන් අපි දැනටම ආනයන සීමා කරලා තියෙනවා. right එතකොට මේ ආනයන සීමා අපිට දිගින් දිගටම තියාගන්න පුළුවන් ආනයන සීමාවක් නෙමෙයි. මොකද අපි දැනටම සමහර අපේ සීමා කරලා තියෙන ආනයන අවශ්‍ය වෙනවා මේ නිෂ්පාදනයට. දැන් උදාහරණයකට ගත්තොත් දම්රෝ කියන්නේ ලංකාවේ ඉන්දියාවට මේ ෆර්නිචර්ස් අපනයනය කරන කම්පැනි එකක් අපි හැමෝම දන්නවා. දම්රෝ වල මේ මීට මාස කිහිපයකට කලින් ගියාම පුටුවක් ගන්න. ඇත්තට මේගොල්ලෝ කිව්ව දෙයක් තමයි මේ පුටු නිෂ්පාදනය මේ දවස්වල පොඩ්ඩක් සෑහෙන්න ස්ලෝ වෙලා තියෙන්නේ. මොකද අර පුටුවට ගහන ඒ රෙද්ද කියන්නේ මොකද්ද මේ අර මේ මැටීරියල් එක ආනයනය තහනම් කරලා තිබ්බා. ඒකින්ද ඒක එන එක පොඩ්ඩක් පරක් වෙලා එතකොට මේක නිෂ්පාදනය කරගන්න එකත් සෑහෙන පරක් වෙලා. දැන් මේ වගේ අපනයන වලටත් සෑහෙන බාධා වෙලා තියෙනවා දැනටමත් මේ ආනයන සීමා නිසා. එතකොට මේ ආනයන සීමා කියන්නේ සදාකාලිකව තියාගන්න පුළුවන් දෙයක්
නෙමෙයි. දැන් අපි වාහන ආනයනය ගත්තොත් දැන් වාහන ආනයනය වුණත් එතකොට අපිට හිතන්න පුළුවන් රයිට්. දැන් මේ වසර කීපයකට අපි වාහන ආනයනය තහනම් කරලා තියෙන්නේ හරි රටේ තියෙන වාහන ප්‍රමාණය ඇති. නමුත් මේවා අපිට දැනෙන දේ තමයි මේ වාහන නිතර නිතර පරිභෝජනය කරනකොට මේ වාහනවල ක්ෂය වීමක් සිද්ධ වෙනවා. වාහන කියන්නේ සදාකාලිකව පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වාහන හදන්නේ නැහැනේ අවුරුදු 40ක් විතර එක දිගට පාවිච්චි කරන්න පුළුවන් විදිහට. එතකොට ඒ අපිට සිද්ධ වෙනවා මේ වාහන වලට අවශ්‍ය අමතර උපකරණ මේ ඔටෝමොබයිල් එක එක මේ වාහන අලුත් අඩියා කරන්න උපකරණ අනම්මනම් දේවල් ගෙන්නන්න. එතකොට ඒ දේවල් ගෙන්වීමට අපිට මේ ආනයන සීමාවන් යම් අවස්ථාවකදී රිලැක්ස් කරන්න සිද්ධ වෙනවා. මේවා එක දිගට අවුරුදු 10ක් විතර අවුරුදු 6ක් 7ක් තියාගෙන යන්න පුළුවන් දේවල් නෙමෙයි. එතකොට ඒ ගැටලුව කොයි මොහොතේදී හරි අපිට මුහුණ පාන වෙන දෙයක්. අනිත් එක තමයි දැන් මේවා දේශපාලනිකව කොච්චර කාලයක් කරන්න පුළුවන්ද? දැන් රටේ එන්නේ දිගින් දිගටම ආනයන සීමා කරනවා. දැන් මාර කලින් කිව්වා වගේ. ඔය කියන රෝල ගහනවනම් අපි හිතමු කෙනෙක්ට අහන්න පුළුවන් ඇයි එහෙනම් ආණ්ඩුව ටයිල් ආනයනේ නවත්තලා නැත්තේ? ඇයි ආණ්ඩුව මොබයිල් ෆෝන් ආනයනේ නවත්තලා නැත්තේ? එහෙම නැත්නම් ඇයි ඔය කියන රෝල ඩෝස් එහෙමත් නැත්නම් වානේස් ඔය ආනයනේ නවත්තලා නැත්තේ? එතකොට ඒවා නැවැත්තුවොත් මේ රටේ මිනිස්සු අතර තියෙන රජයට තියෙන ප්‍රසාදය එහෙම නැත්නම් රජයට ලොකු අප්‍රසාදයක් ඇති වෙන නිසා එතන ලොකු දේශපාලන ගැටලුවකුත් තියෙනවා. අනිත් පැත්තට අපි දැන් දකිනවා හයිවේස් හදනවා. හයිවේස් හදන්න ගොඩක් ඇත්තටම දේවල් ආනයනය කරන්න. හයිවේ එකේ හදන අපි ගමු අර වැටක් ගහනවා වැට ගහන්න ඊට පස්සේ හයිවේ එකේ කාපට් කරන්න අවශ්‍ය කරන යම් දේවල් ඊට පස්සේ හයිවේ එකේ මේන්ටෙනන්ස් වලට යම් ආකාරයක වාහන මේවා එතකොට නිකන් මේවෙන් ගොඩක් දේවල් ලංකාවෙන් ඉපදුන දේවල් නෙමෙයි. එතකොට අපේ රටේ කියන සංවර්ධනය යටිතල පාසුවන් සංවර්ධනය අපිට එළියට ලස්සනට පේන සංවර්ධනය එන්නේ නිකන් නෙමෙයි. එතන සැලකිය යුතු ආනයන කොම්පොනන්ට් එකක්. ආනයන පැහැදිලි. අපිට පොඩ්ඩක් ආයි පාරක් තියෙන රෝල ගහගෙන යනවා නම් යම් ආකාරයකට අපි හිතන එක. ඒකට නෑ කියනවත්වේ අර මේ ආනයන මේ සමහර දේවල් සංඝට කපනයන වලට කියලා අර පාරවල් එහෙම හදද්දී කරන උදාහරණයක් එක තමයි. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට මුණ පානෙන ප්‍රශ්න පොඩි කෙටි මේ රෝල ගහගෙන යනවා නම් මේ රෝල ගහගෙන යනවා කියන එකෙන් අපිට කරන්න සිද්ධ වෙන්නේ රටේ ආර්ථික වර්ධනය අඩු වෙනවා. අපි එතකොට තීරණයක් ගන්න ඕනේ රටක් වශයෙන් අපි ඉතා මන්දගාමී ආර්ථික වර්ධනයක. ඒ කියන්නේ එතකොට මිනිස්සුන්ගේ ආදායම එච්චර වැඩි නොවෙනවා පුළුවන්, බිස්නස් වල ප්‍රොෆිට් එක එච්චර වැඩි නොවෙන්න පුළුවන්, හයිවේ හදන එක ස්ලෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් తాවකාලිකව නවතින්න පුළුවන්. මේ දේවල් කරන්න අපි කැමතිද රටක් වශයෙන්? එතකොට අර කියන රෝල ගැසීම එන්නේ අර කියන දේත් එක්ක. රෝල ගැසීමයි අරකයි දෙකම එක දිගට දීර්ඝ කාලයකට කරගෙන යන්න බෑ. එහෙම දීර්ඝ කාලයකට කරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම තවදුරටත් ණය ගන්න ඕනේ. එහෙමත් නැත්නම් වෙන අපි අර කිව්ව කතා කරපු සොලියුෂන් එකකට යන්න ඕනේ. ඒකයි දාල වශයෙන්ම තියෙන උත්තරේ. උමේෂ් මං ඒ වගේම අහන්න කැමති දැන් ඇත්තටම මං හිතන්නේ උමේෂ්ගේ විශ්වවිද්‍යාලයේ සම්බන්ධ ආචාර්යවරුත් කිහිප දෙනෙක් අදහස් පළ කරලා තිබ්බා මේක මේ ණය ගෙවන්න තියෙන එක එච්චර ප්‍රශ්නයක් නෑ. මොකද ඔවුන් ඇත්තටම ඉදා ගණනය කිරීමකුත් පෙන්වලා තිබ්බා මේක පහසුවෙන් ගෙවන්න පුළුවන් කියලා. ඕන් ඒ කියන්නේ පෙන්වලා තිබ්බ විදිය තමයි දැන් අපිට ගෙවන්න තියෙන්නේ උමේෂුත් කියපු විදියට ඩොලර් බිලියන 4ක් 5ක් වගේ තමයි අවුරුද්දකට ගෙවන්න තියෙන්නේ. එතකොට අපිට අපනයනම සාමාන්‍යයෙන් වෙනවා බිලියන 10ක් විතර. අපනයන වලින් ලංකාව ඇතුළට බිලියන 10ක් එනවා. ඊට අමතරව අපේ රෙමිටන්සස් අර ප්‍රේෂණ කියලා කියන අපේ පිටරට වැඩ කරන අයියලා අක්කලා නංගිලා මල්ලිලා සල්ලි එවනවා ඒගොල්ලෝ කියලා තිබ්බා බිලියන 8ක් විතර බලාපොරොත්තු වෙන්න පුළුවන්. 10යි 8යි 18යි. ඊට අමතරව ප්‍රකාශ කළ තිබ්බා සංචාරක කර්මාන්තයෙන් ආසන්න වශයෙන් උමේෂ්කු වගේ බිලියන 2ක් කියලා. බිලියන 20යි. ඊට අමතරව සොප් ෆැසිලිටිස් උමේෂ් කිව්වා වගේ ඒ වයින් තව චීනෙන් අපි ගත්ත බිලියනයක් ඔය වගේ ඒවයි යම් කිසි ප්‍රමාණයකට තව බිලියන 2-3ක් ගන්න පුළුවන් කියලා තව ඔය ණය ආසියානු සංවර්ධන බැංකුවේ ඉතින් බිලියන 22ක් 23ක් විතර එනවා. ඊට අමතරව මම හිතන්නේ ওই ටික තමයි මූලික වශයෙන් සඳහන් කරලා තිබ්බේ. ඊට අමතරව අපෙන් යනවා
ආනයන වලට තව බිලියන 20ක් විතර. නමුත් දැන් ඉතින් උමේෂ් දැන් එනවනේ බිලියන 20ක් 30ක්. එතකොට අපි ආනයන වලට ඔතනින් එතකොට ඔක්කොම මම හිතන්නේ ඒ ගණන් මට මතක විදියට හදලා තිබ්බ විදියට මේ උමේෂ් වගේ ඍජු විදේශ ආයෝජන පෝට් සිටි එකට බිලියන තව 4ක් 5ක්. එතකොට එහෙම ගත්තට පස්සේ 10යි 18යි බිලියන 30ක් 32ක් මට මතක විදියට ගණන් හදලා තිබ්බා. එතකොට අපේ ආනයන විදියට ගියේ බිලියන 16ක් 20ක් විතර. එතකොට ඔය අපිට තව ඔය පිටරට යන කට්ටිය සංචාරක වෙනවා වගේම පිටරට යන කට්ටියට ගියාට පස්සේ තවත් බිලියන 5ක් 6ක් ලේසියෙන් අපිට ඉතුරු කරගන්න පුළුවන්. අනිත් ඒවා දැන් ඉතුරු කරගන්න බැරි වුණත් අපිට උමේෂ් දැන් අර සාමාන්‍ය කෑෂ් ෆ්ලෝ එකක් එනවනේ. බිලියන 30ක් විතර රට ඇතුළට එනවා. ඉතින් මේ 30න් 4ක් ගෙවන්න බැරි වෙන්න හේතුවක් නැහැනේ. පොඩ්ඩක් අඩුම ගානේ කෑෂ් ෆ්ලෝ එක පොඩ්ඩක් කඩලා බෙදාගත්තා නම් මේ 4 අපි කියනවා වගේ අර බෝල දෙකක් මෙහෙම දෙකක් නෙවෙයි අර සර්කස් එකේ පෙන්නන්නේ අත් දෙකයි තියෙන්නේ. නමුත් බෝල 4ක් උඩ තියෙනවා. මොකද ෆ්ලෝ එක ෆාස්ට් හින්දා. එහෙම දෙයක් කරන්න බැරිද මේ ෂත්තරම? මට තේරෙන විදිහට නම් මම මේ පොඩි පොයින්ට් එකක් එකක වෙන්නේ නැහැ. එතන මේ අපෙන් රටෙන් යන ඩොලර් ප්‍රමාණය වැඩි. ඇත්තට මෙතන ඉතුරුවක් නෑ. මට නම් මම නම් දන්න සාමාන්‍යයෙන් දත්තවලට අනුව ඒකයි අපි මේ අර කරන්ට් account deficit එක තියෙනවා කියලා කියන්නේ මේ ප්‍රාථමික ගිණුමේ මේ හිඳයක් තියෙනවා කියලා. දැන් කොහොම නමුත් මේ ආනයන වලට යන එකයි ණය ගෙවන්න තියෙන එකයි ඔක්කොම එකතු කළාම වෙන ප්‍රමාණය ගෙවා ගන්න පුළුවන්. ඒකනේ දැන් ඔය දින දාල කතන්දරේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඕන වෙලාවට මේවා එන්නේ නැහැනේ. ආනයන වලින් ලැබෙන්නේ ආනයන වලට ගෙවන්න ඕන එකත් ණය ගෙවන්න ඕන එකත් ඒවා අපි අදාළ මොහොතේ කරන්න ඕනේ. එතකොට අර අපිට ඩොලර්ස් ලැබෙන්නේ අපිට ඕන වෙලාවටම කියලා කියන්න බෑ. එතකොට ඒ ක්ලෑෂ් ෆ්ලෝ එක සිද්ධ වෙන්නේ අපි හිතමු දැන් මේ මාසේ ඩොලර් මිලියන 400ක් අපනයන වලින් ලැබෙනවා කියලා අපිට ගැරන්ටි කරලා කියන්න බෑ. මම නිකන් ගානක් කිව්වේ. ඒක එන්නේ ඒ අපනයන සිද්ධ වෙන විදිහට. එතකොට ආව ගමන් මේවා බැංකුවට යන්නෙත් නෑ. අනිත් පැත්තට අපනයන සිද්ධ වෙනවා නම් ඒ අපනයන සිද්ධ කරන්න ඒගොල්ලන්ට යම් යම් අමුද්‍රව්‍ය ආනයනය කරන්න සිද්ධ. එතකොට ඒ ආනයන වලට ආපහු ගෙවන්න ඕනේ. එතකොට ඔය කියන කෑෂ් ෆ්ලෝ මැනේජ්මන්ට් එක, ඔය කියන ඩොලර් ෆ්ලෝ මැනේජ්මන්ට් එක ඔය කියන තරම් ලේසි කතන්දරයක් නෙමෙයි. අනිත් එක ඔය දැන් ඔය ස්වැප් ෆැසිලිටිස් ගැන කියනවා. හුඟක් අය අමතක කරන දෙයක් තමයි ස්වැප් ෆැසිලිටි එක මාස 3න් නැත්නම් 6න් සෙටල් කරනවා. එතකොට ඩොලර් බිලියනයක් අපිට හම්බුනොත් ස්වැප් ෆැසිලිටි එකකින් මාස 3ක් තමයි සාමාන්‍ය කාලය. මාස 6ක් වෙනකම් මේක ඩික් කරගන්න පුළුවන්. ආයෙ මාස 6කින් මේක ගෙවන්න ඕන. එතකොට කෙනෙක්ට කියන්න බෑ අපිට ඩොලර් බිලියනයක් අතේ තියෙනවා කියලා. අපිට ඩොලර් බිලියනයක් අතේ නෑ. වසරේ ඉන්ෆ්ලෝස් ටික ගත්තොත් ඩොලර් බිලියනයක් අපිට තියෙනවා අතේ මාස 6ක් යනකම්. මාස 6න් ආපහු ඒ ඩොලර් බිලියනේ ගෙවන්න ඕන. ඉතින් ඒක නිසා ඔය කියන කතන්දරේ ඔය කියන තරම් ලේසි පාසු කතන්දරයක් නෙමෙයි. එහෙම ලේසි පාසු කතන්දරයක් නම් මේ මෙච්චර දඟලන්න ඕනේ නැහැනේ. එහෙම ලේසි පාසු කතන්දරයක් නම් අපිට අහන්න සිද්ධ වෙන්නේ නැහැ. මේ පිටරට වලට මේ පිටරට අධ්‍යාපනයට යන අයට ගෙවන්න අපහසුතාව තියෙනවා කියලා අපි අහනවා දැන් නිරන්තරයෙන්. ඊට පස්සේ අපි අහනවා සමහර අයට letter of credit LCs open කරන්න බෑ ආනයනය කරන්න කියලා. මේ වාහන ආනයනය තහනම් කරලා තියෙනවා. ඔය කින් දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඔය කියන විදිහේ ලොකු ප්‍රශ්නයක් නැත්නම්. ඒකින්ද මට දැනෙන විදිහට ඒක අර ඩොලර්ස් එන විදිහට ඒ අදාළ මාස ගාන තුල ගෙවන්න ඕනේ දේවල් දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ ළඟදී අපි සෙටල් කළා ඩොලර් බිලියන 1ක්. එකක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය. එතකොට ඒ මාසේ ඩොලර් බිලියන 1ක් ගෙඩි පිටින් යනවා. දැන් ඒ වගේ ඩොලර් බිලියන 1ක් අපිට ආවේ නෑනේ එකපාරට. එතකොට මේ ඩොලර් බිලියන 1 ගියේ අපේ තිබ්බ විදේශ සංචිත වලින්. මේ විදේශ සංචිත ප්‍රමාණය මට දැන් හරියටම කියන්නේ මොකද අන්තිම ඩේටා තාම ඇවිල්ලා නැහැ. කලින් තිබේ ඩොලර් බිලියන 3.5ක සංචිත තිබ්බා ජූනි මාසේ 22 වෙද්දි. දැන් එතකොට අපි දන්නවා මේ මේකෙන් ඩොලර් බිලියනයක් දැන් ගිහිල්ලා. එතකොට දැන් තව කීයක් තියෙනවද? හදිසියකට දැන් ඉතුරු ණය ගෙවන්න අර මේ සංචිත වලින් තමයි නිකුත් කරන්නේ ආනයනය කරන්න ඩොලර්ස්. එතකොට ණය ගෙවන්න ඩොලර්ස්. එහෙම නැත්නම් කෙනෙක් පිටරට යනවා නම් ඩොලර්ස්. එතකොට බැංකුව විසින් කරන්නේ මහා බැංකුවට ගිහිල්ලා ඒ ණය එයා ඒ සංචිත වලින් ණය ලබා ඒ සංචිත වලින් ඩොලර්ස් ලබාගෙන අදාළ පුද්ගලයාට ලබා දෙන එක. එහෙම නැත්නම් අදාළ ආනයනය වෙනුවෙන් ගෙවන එක ඒ ආදී වශයෙන්. එතකොට මේ සංචිත පාලනය කිරීම අර අපිට ඕන වෙලාවට එන්නේ නැති හින්දා ඒක කියන විදිහට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට රටේ ඇතිතරම් සංචිත ප්‍රමාණයක් තියෙනවා. අපි ගත්තොත් රටේ සංචිත විදේශ සංචිත ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? ඒක සෑහෙන අඩු වෙනවා. එතකොට විදේශ සංචිත ප්‍රමාණය අඩු වෙලා කියලා කියන්නේ
අපි ගෙවීම් ඩොලර් ගෙවීම් කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට ඒ විදේශ සංචිත භාවිතයට. ඒකට අපිට සිද්ධ වෙනවා අර යම් ලැබෙන දේවල් වලින් එතකොට ඔය ගත්ත ගෙව්වා කියන එක මේ මෙතෙන්ට ඇප්ලිකබල් නෑ. මෙතෙන්ට ඒක අර යම් කාල සීමාවක් ඇතුළත සිද්ධ වෙන හින්දා මොකද දැන් කෙනෙක් අපනයනය කරපු ගමන් ඒ සල්ලි ලැබෙන්නේ නැහැ. ඒ සල්ලි ලංකාවට එන්න ඕනේ. එන සල්ලි ඒගොල්ලෝ ලංකාවට ඩිපොසිට් කරන්න ඕනේ. දැන් අපි දකිනවා මහ බැංකුව විසින් නියෝගයක් නිකුත් කරනවා අපනයන වලින් ලැබෙන ඩොලර් ආදායම් වලින් 10%ක් විසිවා මට හරියට මතක නැහැ. ඒක කීප වරක් වෙනස් කරපු හින්දා මාසයක් ඇතුළත ඒකින් ඩොලර් ආදායම් 125ක් බැංකුවක තැන්පත් කරනවා. ඒ කියන්නේ ඔයාලට ලැබෙන ඩොලර්ස් වහාම ගිහිල්ලා බැංකුවට දාන්න. මේක මෙහෙම කියන්න සිද්ධ වෙන්නේ ඔය කියන ආකාරයට ඩොලර් කෑෂ් ෆ්ලෝ මැනේජ්මන්ට් එක කොච්චර සිම්පල් විදිහට කරන්න බැරි. මම හිතනවා මට තේරුණ විදිහට මම සරලව කරන්න උත්සාහ කළා ඒක. හොඳ පැහැදිලි කිරීමක් කරේ මේ. මම ඒකම අහන්න කැමති. මම මේ ඇත්තටම ජනතාව අහන නිසා මේ ප්‍රශ්න අහන්නේ. දැන් තව සමහරලාට හිතෙනවා ඇත්තට මේ දිනවල අර මේ මැනික් මතු වෙච්ච නිසා ඇත්තටම ඒ වගේ දෙයක් විකුණලා ඇත්තරම පුළුවන්ද කියලා සෙටල් කරන්න. ඒ කියන්නේ මේ මොනවා හරි ඒ වගේ අපේ තියනවාද කියලා. මොකද මැනික මම දන්නේ සමහර වාර්තාවල තිබ්බ බිලියනයක් කියලා, සමහර ඒවා තිබ්බ මිලියන 500ක් කියලා එක ගණන් තිබුණා. අදත් මම හිතන්නේ මතුවලා තිබුණ මැනික මම ඒක ඇත්තටම මේ ඊටාම හොඳ චේතනාවෙන් අහන්නේ ඒ වගේ දේවල් වලින් උමේෂ් පුළුවන්ද? දැන් උමේෂ් කාරණා පහක් කිව්වනේ. IMF එකට යන්න නැතුව මේක කරන්න පුළුවන්. එකක් අපි නැවත අපේ දැන් සම්බන්ධ වෙච්ච ප්‍රේක්ෂකයන්ටත් දැනුවත් කරනවා නම් එකක් තමයි අපිට ආනයන තවදුරටත් තහනම් කරන්න පුළුවන්. නැත්නම් අපේ විදේශ මුදල් එළියට යන එක තහනම් අඩු කරන්න පුළුවන්. තව ඔය මේ කොහෙද වන්දනා ගමන් යන එක පිටරට ඉගෙන ගන්න එක තව සීමා කරලා ඒ වගේ එකකින් කරන්න පුළුවන්. දෙවැනි එක අපිට ආයෝජන ගෙන්න ගන්න උත්සාහ කරන්න පුළුවන්. පෝට් සිටි කරේ වගේ. තව අපිට බදු දෙන්න පුළුවන්, පුද්ගලීකරණය කරන්න පුළුවන් අපේ තියෙන වරායන් දේපල. හැබැයි උමේෂ් එක වැදගත් දෙයක් වෝ. ඒක මේ ලංකාවේ කට්ටියට කරලා හරියන්නේ නැහැ. ඩොලර් වලින් අපිට ගෙවන්න පුළුවන් කාට හරි තමයි මේක දෙන්න අවශ්‍ය කියලා. ඒ වගේම හතරවෙනියට උමේෂ් ප්‍රකාශ කළා අපිට ස්වැප් ෆැසිලිටිස් තව ගන්න පුළුවන්. අරගෙන ටුවරිසම් පොඩ්ඩක් පිකප් කරනකම් මේක අදන් යන try කරන්න පුළුවන්. ඒක තමයි රජය බොහෝ වෙලාවට හිතනවා ඇත්තේ. ඒ වගේම උමේෂ් තව එකක් වෝ සින්ඩිකේටඩ් ලෝන්ස් වලින්. ඒ කියන්නේ ස්වැප් එකක් වගේ නෙමෙයි. සින්ඩිකේටඩ් ලෝන්ස් වලින් සල්ලි දෙන කිහිප දෙනෙක් එකතු වෙලා සල්ලි දීලා කරගෙන යන්න පුළුවන්. ඔය පහනේ උමේෂ් කිව්වා මම මොකක්වත් මගේ හරියන්නේ නැහනේ. ඔව් මට මැද්දදී පොඩ්ඩක් මගේ කනෙක්ෂන් එක වල ගියා. මම හිතන්නේ දන ට්‍රේඩ් ක්‍රෙඩිට් එක කිව්වද? ට්‍රේඩ් ක්‍රෙඩිට් හයක් කිව්වා ඇත්තටම. ඒ කියන්නේ අර අපි 1970 ගණන් වල තිබ්බ රබර් සහල් ගිවිසුම කියලා අපි මුදල් වෙනුවට නැතුව අපි ආනයන වෙනුවට අපි තව මොනවා හරි දෙයක් අපි ඩිරෙක්ට්ලි ට්‍රේඩ් කරන අර බාටර් සිස්ටම් එක වගේ අපි බඩුවක් දෙනවා. ඒ බඩුව වෙනුවෙන් අපි දෙයක් ගන්නවා. අරගෙන ඒ වෙනුවට මුදල් යාම යම් කිසි කළමනාකරණයක් කරගන්න. ඔය ටික තමයි උමේෂ් කිව්වේ. ඊට අමතරව උමේෂ් පැහැදිලිව කියපු දෙයක් තමයි මේක ඇවිල්ලා මේ ටයර් එකක් අපිට පැච් දාලා මාස 6ක් අවුරුදු 3ක් දුවන්න බෑනේ. ඒ වගේ දැන් මේ පැච් දාලා ආර්ථිකයේ විශාල ප්‍රතිව්‍යුහගත වෙනසක් වෙන්න අවශ්‍යයි. ආනයන අපනයන වර්ධනය වීමට ඒ වගේ කාරණා ගන්නවා උමේෂ් කිව්වා. දැන් මේ ශ්‍රී ලංකාවේ මම ඇත්තටම ඇහුවේ මේ මැනික් සාරි මොනවා හරි මැනික් හෝ එහා ඉක්විවලන්ස් තියෙනවානේ. ඒ වගේ එකකින් මේක විකුණලා කොට දාන්න බැරිද? ඒ කියන්නේ මම කියන්නේ මේ අර පෞද්ගලීකරණය නෙවෙයි. මොනවා හරි දෙයක් අපි ගාව තියෙනවා ඒක දීලා සල්ලි අරගෙන එහෙම දෙයක් කරන්න පුළුවන්ද? මොකද අර බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි දකුණු කොරියාවේ මිනිස්සු ඇවිල්ලා රත්තරන් දුන්න ආණ්ඩුවට ඒ රත්තරන් විකුණලා ඒ දකුණු කොරියාව ගොඩ ගියා. ඒ වගේ ක්‍රමයක් තියනවද මේ අපිට මග ඇරිච්ච හරි මම කැමති දැනගන්නවා. නෑ දැන් මෙහිමයි. දැන් ඕක දැනනාත් ඇත්තම කිව්වොත් මැනික විකුණන එකත් අපනයනයක්. ඒක සරලවම කිව්වොත් අපනයනයක්. මට මැනික් වෙලදාම ගැන ඇත්තටම ලොකු අවබෝධයක් නෑ. මම දන්නේ නෑ ටෙක්නිකලිටිස් දැන් මේ හම්බ වෙච්ච මැනික් විකුණන්න පුළුවන්ද? ඒවා විකුණන්න පුළුවන් කීයටද? ඒ පිළිබඳ මට අවබෝධයක් නැහැ. නමුත් මට කියන්න පුළුවන් දේ තමයි ඒක විකුණන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඒක විකුණන්න පුළුවන් නම් ඒක අපනයන. එහෙම අපනයන ආදායම එකපාරට වැඩි කරගන්න පුළුවන්. රටේ මිනිස්සු හිතනවා නම් ඒගොල්ලන්ගේ තියෙන රත්තරන් ගෙනිහින් දීලා හෝ මොනවා හරි තියෙන දෙයක් ගෙනිහින් දීලා ඒක පිටරට කාට හරි විකුණන්න පුළුවන්. මේක ලංකාවට විකුණලා නැහැ. ඒක පිටරට කාට හරි විකුණන්න පුළුවන් නම් ඒ කියන්නේ අපනයන වැඩිවීම. ඕනෑම අපනයන වැඩිවීම හොඳයි. ඕනෑම අපනයන වැඩිවීම කරා එකපාරට ගොඩක් සල්ලි ලැබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒකට රාජ්‍ය දේපල වෙන්න ඕනේ නැහැ. ඉතින් අපේ කට්ටියට පුළුවන් නම් පිටරට විකුණන්න පුළුවන්. ඒගොල්ලෝ හිතනවා නම් මෙන්න මේ තමන් ගාව තියෙන දේ පිටරටට විකුණන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ කැමති නම් ඒක රජයට දීලා එහෙම නැත්නම් ඒගොල්ලොම
රජෙත් නොදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා පිටරට විකුණනවා නම් ප්‍රශ්නයක් නැහැ සෑහෙන හොඳයි ඒක සරලම කිව්වොත් අපනයන වැඩවීම හොඳයි මේක මොකෙන් ආවත් ගැටලුවක් නැහැ ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඒක කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ මම මැනික් කතාව වෙන ඇත්තට මම දන්නේ නැහැ ටෙක්නිකලි දිස් කොහොමද කියලා මොකද මැනික් ක්ෂේත්‍රයේ කෙනෙක්ගෙන් තමයි අහන්න වෙන්නේ මේක විකුණන්න පුළුවන්ද මේක විකුණනවා නම් කොච්චර ප්‍රමාණයකට විකුණන්නේ යනාදී වශයෙන් ඒක කරන්න පුළුවන් නම් ඒකෙන් මුදල් ලැබෙනවා මුදල් කියන්නේ ඩොලර්ස් ලැබෙනවා නම් හොඳයි තාවකාලික තවත් තාවකාලික විසඳුමක් පැහැදිලි උමේෂ් මගේ අවසාන ප්‍රශ්නේ අපිට ප්‍රශ්න ලැබුණත් මම හිතන්නේ අපිට දැන් කාල වේලාවත් මම උමේෂ්ගෙන් පැය භාගයක් ඉල්ලගත්තා දැන් පැයකමාරක්ම ගිහිල්ලා මේ මටත් බඩගිනි උමේෂ්ටත් බඩගිනි බල්ල කට්ටිය නම් බලල ගමන් හරි කන්න පුළුවන් මේ උමේෂ්ගෙන් මම අවසාන වශයෙන් අහන්න කැමති දැන් එතකොට අපි සංචාරක කර්මාන්තය පික් කරොත් එහෙම මට මතක විදියට මම කිව්වා වගේ බිලියන 4ක් වගේ තමයි මගේ මතකේ නිවැරදි නම් මට මාව නිවැරදි කරන උමේෂ් ගාව දත්ත තියෙනවා දැන් උමේෂ් දැන් ඔය සංචාරක කර්මාන්තය වගේ එද්දී මේ ඒකටත් යම් කිසි ආනයන ප්‍රමාණයක් ඕනනේ සංචාරක එද්දී අපි හිතමු කාමරවල AC දැම්මොත් එහෙම ඒ කියන්නේ අපිට වක්‍රාකාරයෙන් අපි ඔය khනිජ තෙල් හරි මොනවා හරි පුච්චලා තමයි AC එක දාන්න වෙන්නේ. කියන්නේ පීක් කවර් එකේදී ජල විදුලියෙන් කරන්න බැරි නම් එතකොට ගුවන් යාන ආයනවා නම් ඒවට තෙල් විකුණන්න ඕනේ. ඊට අමතරව සංචාරකයෝ කන කියන්නේ ඔය විදේශ මත්පැන් වර්ග වගේ දේවල් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන ඒවා සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒ ඇතුළෙත් යම්කිසි ආනයන කොටසක් තිබෙනවා. එතකොට උමේෂ් මේක සංචාරක කර්මාන්තය හරහාම කියන්නේ අපි බලාපොරොත්තු වුණොත් කිසියම් අන්එක්ස්පෙක්ටඩ් බූම් එකක් දැන් හිර වෙලා ඉන්න නිසා එකපාරට සංචාරක අපි හිතනට වඩා ඒ වගේ කියලා ඒක විසඳුමක් දුමේෂ් එතනින් අපිට කොච්චර දුරක් යන්න පුළුවන් දුමේෂ් මේකට යම් තාක් දුරට උත්තරයක් දුන්නා. නමුත් මම කැමති දැනගන්න අපිට අඩුම ගානේ බිලියන 4කට 6කට වගේ ගියොත් එහෙම මම හිතන්නේ මට මතක විදිහට ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එතුමා බිලියන 10ක් අපේක්ෂා කළා තිබේ. ඒතකොට කොවිඩ් නැති කාලයකදී මම හිතන්නේ බිලියන 10ක් වෙනකන් යන්න පුළුවන් කියලා සංචාරක ශේෂ්ත්‍රය වර්ධනය කළා. මම කැමති උමේෂ් ඒකන පොඩ්ඩක් දැනගන්න. මොකද දැන් මම දැක්ක සංචාරක මේ මණ්ඩලෙනුත් විශාල ප්‍රමෝෂන් එකක් කරනවා සහ දැන් මම හිතන්නේ රෙස්ට්‍රික්ෂන්ස් ගොඩක් අඩු කරලා තියෙනවා ගුවන් යානාවල ඕන තරම් පැසෙන්ජර්ස් එක්කන් යන්න පුළුවන් මේ මම හිතන්නේ වැක්සින් එක ගහලා තියෙනවා නම් අර සීට් එකක් යන්න ඕනේ ඒ වගේ රෙස්ට්‍රික්ෂන්ස් පල්ලෙහාට අරන් ආවිල්ලා තිබුණා. ඒ වගේම මම දැක්ක අද මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ප්‍රකාශ කරලා තියෙනවා එතුමා අපනයන කරුණ හම්බුනාම අවුරුදු 2ක් යනකම් ඒගොල්ලෝගේ ඕඩර්ස් සම්පූර්ණයෙන් පිරීලා කියන්නේ අවුරුදු 2කට ගැලපෙන ඕඩර්ස් තියෙනවා කියලා සමහර අපනයන කරුවන් ප්‍රකාශ කරා කියලා. මම ඉතින් ඒකත් එක්ක මම වැළුවේ මේක පොඩ්ඩක් අල්ලගෙන ඉන්න පුළුවන්ද කියන එකට තව පොඩි අදහසක් උමේෂ්කින් ගන්න. ඔව් මම සංචාරක කර්මාන්තය ගැන කතා කළොත් ඇත්තටම දැන් අපි වෙදින් උපකල්පනය කරමුකෝ දැන් ඔය කිව්ව විදිහට ඩොලර් බිලියන 4ක් එනවා කියලා. එතකොට අපි කතා කරන්නේ අපි සංචාරක කර්මාන්තය ගැන ආනයන වලට අපි හිතුවොත් ඩොලර් මිලියන 500ක් 750ක් වගේ ගියා කියලා. එතකොට දැනට පොඩි ගාණක් හරි එනවා කියලා අපි හිතුවොත් ඒ කියන්නේ ඩොලර් බිලියන 3ක් ඩොලර් බිලියන 2.8ක් අපි ඩොලර් බිලියන 3ක් වගේ කෙලින්ම රටට ආදායමක් ලැබෙනවා ඩොලර් ආදායම. මේ ඩොලර් බිලියන 4ක් ලැබෙයි කියලා අපි උපකල්පනය කරා. එහෙම වුණොත් මේක මේ 2030 වෙනකම් ඇදගෙන යන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ ආනයන සීමා මෙහෙම තියාගෙන ණය ගෙවීම පිළිබඳ ගැටලුවක් ඇති නොකරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ ප්‍රශ්න විසඳෙනවා ඔක්කොම හරි සුරපුරයක් වෙනවා අවුලක් නැහැ ඉදිරියට ගන්න ණය ගෙවන්න පුළුවන්. ඒ මුකුත් අදහස් වෙන්නේ නැහැ. ඒකෙන් කියන්න පුළුවන් 2000 දැන් අපි හිතමු දැන් දනාකෝ වගේ ඊළඟ අවුරුද්දේ ඉඳන් හරි ඩොලර් බිලියන 4ක සංචාරකයෝ එන්න පටන් ගන්නවා ලංකාවට. හරි කොහොමද කියලා දන්නේ නැහැ. ඒ ගැන කතා අපි මේ උපකල්පනයක් මත යන හින්දා එහෙම ආවොත් කරගෙන යන්න පුළුවන් 2030 වෙනකම්. 2030න් පස්සේ මොනවා වෙයිද කියලා අපිට කියන්න බෑ. ඊට එතනින් එහාට ගන්න ණය මොන වගේ ණය ගනීද කියන එක මතයි ඊට පස්සේ ගෙවන්න තියෙන දේවල් ගැන තීරණය වෙන්නේ. එහෙම වුණොත් කරගෙන යන්න පුළුවන්. නමුත් කරගෙන ගියා කියන එකෙන් අදහස් වෙන්නේ ප්‍රශ්න විසඳෙනවා කියලා. ඒක මොකද අපි ගත්තොත් සංචාරක කර්මාන්තයේ ඩොලර් බිලියන 4ක් ඇවිල්ලාත් 2015 20 කාලය ඇතුළත 2015 2019 කාලය මම ගන්නම්. ඒ කාලේ ඇතුළත අපි ගත්තොත් එතකොට සැලකිය යුතු සංචාරක ආදායමක් සංචාරක කර්මාන්තයේ ආදායමක් තිබ්බා. ඊට අමතරව අපනයන ආදායම තිබ්බා. මේවා තිබිලා අපි මොනවද කළේ මීට අමතරව
IMF එකෙන් ඩොලර් බිලියන 1.5ක ෆැසිලිටි එකක් ගත්තා. EFF එක. ඊට පස්සේ හම්බන්තොට වරාය බදු දුන්නා ඩොලර් බිලියන 1.2යි. ස්වැප් ෆැසිලිටිස් 7ක් අරන් තිනවා ඉන්දියාවෙන් 2015 ඉඳන්. ඒ කියන්නේ මේවා මැනේජ් කරන එක ලේසි වෙලා නැහැ. සංචාරක කර්මාන්තයේ එච්චර තිබිලත්. තිබුණා නම් ස්වැප් ෆැසිලිටිස් ගන්න ඕනේ නැහනේ. ස්වැප් ෆැසිලිටිස් 7ක් අරන් දෙනවා 2015 ඉඳන්. ඊට පස්සේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර නිකුත් කළා මම හිතන්නේ 4ක් නැත්නම් 5ක්. විශාල සංඛ්‍යාවක්. ඊට පස්සේ සින්ඩිකේටඩ් ලෝන් එකක් ගත්තා 2018 දී. චීන සංවාදයෙන්. එතකොට අපිට පේනවා විශාල ප්‍රශ්නයක් තියෙනවා. සංචාරක ව්‍යාපාරය පිබිදුනා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. සංචාරක ව්‍යාපාරය පිබිදුනොත් හරි ඇදගෙන යන්න පුළුවන්. නමුත් අර ආකාර කලින් කරපු දේවල් ආපහු කරන්න වෙනවා. කලින් කරපු දේවල් ආපහු කරා කියන්නේ මොකක්ද? කලින් කරපු දේවල් ආපහු කරාගෙන ආයි ස්වෛරී බැඳුම් කර නිකුත් කළා කියන්නේ. එහෙම නැත්නම් ආයි සින්ඩිකේටඩ් ලෝන්ස් එක දෙකම ගන්නවා කියන්නේ මේවා ගත්තා වගේ නෙමෙයි ආපහු ගෙවන්නේ බෑ. එතකොට ඒ ගෙවන්න මේ ප්‍රශ්නේ එතකොට ආයි තව අවුරුදු 5කින් 6කින් ෂිෆ්ට් කරනවා. ආයි මේ අර්බුදයට මුහුණ පාන්න වෙනවා. මම අර කලින් කිව්ව ප්‍රතිව්‍යුහගත කිරීම සිද්ධ කළේ නැත්තම්. සංචාරක ව්‍යාපාරයෙන් හැම අවුරුද්දෙම බිලියන 10ක් එනවා කියලා අපි හිතුවොත් මොකක් හරි නිකන් විශ්වකර්මයක් වෙලා ප්‍රශ්නයක් නැහැ සෑහෙන හොඳයි. අපනයනයක් නේ. ඒ එතකොට අපනයන ආදායම අපිටම සෑහෙන ප්‍රමාණයකින් ඉහළයි. එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන් හරි ඊට වැඩිය ලොකු ස්ටේබල් එකක්. එහෙම නැත්නම් ස්ථාවරත්වය අපේක්ෂා කරන්න පුළුවන් කියලා. නමුත් ඒක ඒ ලෙවල් එකකට ඉහළ යනවා නම් පමණයි. මොකද අපිට ඇත්තටම සංචාරක කර්මාන්තය ටෙක්නිකලි අපනයනයක් විදිහට කැටගරයිස් කරන්න පුළුවන්. ඒ සල්ලි ඩොලර්ස් වලින් ලැබෙන නිසා. ඉතින් එතකොට ඒ කර්මාන්තය ඊට විශාල ප්‍රමාණයකින් වැඩි දියුණු වෙනවා නම් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් අර ධනා කිව්වා වගේ සංචාරක කර්මාන්තය කියන එකත් යම් ආකාරයක සැලකිය යුතු විදිහට ආනයන මත ඩිපෙන්ඩ් වෙන කර්මාන්තය. දානයට ගත්තොත් සංචාරක කර්මාන්තයට ආනයනය කරන බටර් වලට තියෙනවා 100% හොටෙල් එකකට දාන AC එකකට තියෙන ටයිල් වලට තියෙනවා මේ ආදි වශයෙන්. ඒකෝට මෙහෙම කරද්දී ඒ වගේ දේවල් තියෙන සංචාරක කර්මාන්තයටත් මාව ඇහුන්නේ නැත්තේ කොතනින්ද? අර සංචාරක කර්මාන්තයට ආනයන යම් ප්‍රමාණයක් තියෙනවා කියපු දැනින් තමයි පොඩි ඇහෙන්න ටික දෙයක් මම බාධා කරේ නෑ උමේෂ්ට මං හිතුවා ඉක්මනට කනෙක්ෂන් එකේ කියලා. සංචාරක කර්මාන්තයට අවශ්‍ය කරනවා විශාල ආනයන ප්‍රමාණයක්. ඒ කියන්නේ කර්මාන්තය දුවන්න. මොකද පිටරටින් එන අයට අපිට කියන්න බෑනේ මෙන්න අපේ තියෙනවා පට්ට දේශීය වයින් එකක් මේක බොන්න. මෙන්න තියෙන අපේ පොල් අරක්කු තියෙනවා පොල් අරක්කු බොන්න මේක හොඳයි බ්ලැක් ලේබල් වලට. එහෙම බෑ. එතකොට ෆොරිනර් කෙනෙක් කියලා බ්ලැක් ලේබල් දෙන්න කියලා කිව්වොත් බ්ලැක් ලේබල් දෙන්න ඕනේ. ෆොරිනර්ට කියන්න බෑ මෙතන මේ ආනයනය කරන්න බෑ මෙහෙමයි කියලා. එතකොට සංචාරකයෝ එන්නේ නැහැ. සංචාරකයෝ ගෙන්න ගන්න නම් ඒ අදාළ පාසුකම් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒතකොට ඒ අදාළ පාසුකම් දෙන්න. එතකොට ඒ අදාළ ආනයන කරන්න උදාහරණයක් ගත්තොත් යම් යම් ආනයන වගේ මේ ලෑම් ඒ කියන්නේ බැටළු මාස් ඊට පස්සේ යම් යම් අනිත් ආනයන අපේ රටේ නැති ආකාරයේ දේවල් හෝටල් එකකට ගියොත් හෝටල් එකේ ගේව නැහැ කිව්වොත් සංචාරකයෝ ඒ රටට ඒ කියන බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒතකොට ඒ සංචාරක ව්‍යාපාරයෙන් අපි බලාපොරොත්තු වෙනවා නම් ඒ ආකාරයේ ආදායම අපි ලෑස්තිලා ඉන්න ඕනේ. මේ සංචාරක ව්‍යාපාරයේ වැඩි දියුණු කිරීමට අදාළ ප්‍රතිසංස්කරණ කරන්න. සහ ඒ වෙනුවෙන් කරන කැපකිරීමුත් කරන්න. මේ එතකොට එහෙම වෙලා යම් ආකාරයක විශ්වකර්මයක් වෙලා ඩොලර් බිලියන 10ක් විතර ගන්න පුළුවන් නම් සෑහෙන හොඳයි. ඇත්තට මෙහෙම වුණොත් ඉතින් ප්‍රශ්නේ සෑහෙන දුරකට විසඳෙයි. මම දන්නේ නැහැ ඉතින් කොච්චරන් දුරකට ප්‍රායෝගිකද කියලා. ඒක වෙනම කතා කරන්න ඕනේ දෙයක්. මට විතරක් නෙමෙයි සංචාරක ශාස්ත්‍රයේ ඉන්න අයට ලොකු අවබෝධයක් තියෙන ඊට වැඩිය කොහොමද මේ ඩොලර් බිලියන 10ක් වගේ දෙයක් කරන්න පුළුවන්ද නැද්ද කියන එක. නමුත් එහෙම කරන්න පුළුවන් නම් යම් ආකාරයක ලොකු ස්ථාවරත්වයක් ලැබෙයි කියලා ඉතින් කියන්න පුළුවන් ඒ උපකල්පනය මත. උමේෂ් සමාවෙන්න තව අන්තිම ප්‍රශ්නේ ප්‍රශ්න දෙකක් එකතු කරලා මම අහන්නේ. අපේ මේ අරවින්ද කුලතුංග අහලා තියෙනවා බ්ලැක් මාකට් එකට ඩොලර්ස් එන්නේ කොහොමද? ඒව රජයට ගන්න බැරිද කියලා. ඒකෙන් ඒකට මම එකතු කරන්න කැමති උමේෂ් අර දැන් රජය පනතක් ගෙන්න යනවානේ මේ පිටරට කට්ටියට මේ 100ට 1ක වගේ බද්දක් අරගෙන මොන හරි අයථා විදියකටද මම එහෙම නෙවෙයි මේ ඕන කෙනෙක්ට බදු වලින් නිදහස් වෙලා බදු ක්‍රමයට එන්න පුළුවන් පනතක් ගෙන්න හදනව නේද මේ
ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් යනවා. එතකොට ඒ වගේ එකකුයි බ්ලැක් මාකට් එකේ තියෙන සල්ලි ගන්න පුළුවන්ද කියන එක. ඒකට මම කැමති උමේෂ් මම එකතු කරන්න මේ දැන් මටත් මම හිතන්නේ ගොඩක් දෙනේ මම අහලා තියෙන දෙයක් තමයි දැන් අපි අර මේ මහ බැංකුවේ නිලධාරීන් සහ රජයේ නිලධාරීන් කිව්වා වගේ අර කෑෂ් ෆ්ලෝ එක කිව්වනේ. අපනයන වලින් බිලියන 10ක් එනවා. රෙමිටන්සස් බිලියන 8ක් එනවා. සංචාරක කර්මාන්තයෙන් බිලියන 4ක් හරි කීයක් හරි එනවා. ආයෝජනයනවා. දැන් උමේෂ් ඒව ආවට මං අහන ප්‍රශ්නේ තමයි ඒව ඇවිල්ලා අපිට අයිති නෑනේ. දැන් උමේෂ් එක්ස්පෝර්ට් බිස්නස් එකක් තිබිලා උමේෂ් ඩොලර් අරන් ආවට ඒ ඩොලර් මට අයිති නෑ. මම රජය නම් මට අයිති නෑ. උමේෂ්ට පුළුවන් ඒක උමේෂ්ගේ ඩොලර් account එකේ දාලා තියන්න. බැංකුවට ඩොලර්ස් තියනවා වෙන්න පුළුවන්. නමුත් උමේෂ් ඉල්ලන ඕන වෙලාවක ඒක දෙන්න මම වග වෙලා ඉන්නවා මම බැංකුව නම්. හැබැයි දැන් අපි ඩොලර් වලින් ණය ගෙවන්න තියෙන ඒව ඇවිල්ලා රජය අරන් අපි කියන්නේ පරිභෝජනය කරලා කාලා ඉවර වෙච්ච දේවල් නේ. කියන්නේ මම කොහෙන් හරි ඩොලර් තියෙන තැනකින් තමයි මම දෙන්න ඕනේ. මගේ සංචිතවල තමයි ඩොලර් තියෙන්නේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න උමේෂ්. එතකොට දැන් මහ බැංකුවට පුළුවන් ඩොලර් සල්ලි දීලා ගන්න උමේෂ්ගෙන් ඩොලර්ස් තියෙනවා නම් උමේෂ් කැමති නම් ඒක රුපියල් බවට පරිවර්තනය කරගන්න මහ බැංකුවට තියෙන මුදල් දීලා ඩොලර් ගන්න පුළුවන්. ඒක ගන්නකම් ඒක අයිති මං හිතන්නේ උමේෂ්ට. එතකොට ඒ පැහැදිලි කිරීම කොහොමද උමේෂ් අපි වෙන් කරන්නේ? ඒ කියන්නේ මේ ඩොලර් එන හැමෝමත් මම හිතන්නේ සම්පූර්ණයෙන් පරිවර්තනය කරන්නේ නැතුව ඇතිනේ. මොන හරි ක්‍රමයකට ඕවා වෙන රටවල් මන් දන්නේ නැහැ. බැංකුවල දානවා ඇති, තමන්ගේ බැංකුවල තියන් ඉන්නවා ඇති, පස්සේ පරිභෝජනයට තියන් ඉන්න ඇති, මොන හරි ක්‍රමයක් ඇතිනේ. මං කැමති ওই ප්‍රශ්න දෙක විසඳුම් කරන්න උමේෂ්. එතනින් මං අනිවාර්යයෙන්ම තව ප්‍රශ්න අහන්න කොච්චර ප්‍රශ්න ආවත් ඒ දෙක පොඩ්ඩක් විසඳලා දෙන්න. මම මුලින්ම ඩොලර් එකට උත්තර දෙන්නම්. ඩොලර් එක ඇත්තටම සාමාන්‍යයෙන් ස්මූත්ලි ෆන්ක්ෂන් වෙන අවස්ථාව කියන්නේ හොඳට සිස්ටම් එකක් දුවන අවස්ථාවක රජය විසින් කරන්නේ. එතකොට මොකද හුඟක් අනුදෙනු සිද්ධ වෙන්නේ බැංකින් සිස්ටම් එක හරහා. කියන්නේ ආනයනකරුවන්ට මේවා ලැබෙන්නේ බැංකින් සිස්ටම් එක හරහා. එතකොට ඔයා කිව්වා වගේ බැංකුව බැඳිලා ඉන්නවා ආනයනකරුවට දෙන්න. එතකොට බැංකුව වල තියෙනවා යම් විදේශ විනිමය සංචිත ප්‍රමාණයක්. එතකොට අනිත් පැත්තට මහ බැංකුවෙන් කරන්නේ මහ බැංකුව සංචිත මිලදී ගන්නවා. ඒ කියන්නේ විදේශ විනිමය මිලදී ගන්නවා බැංකුව වලින්. මහ බැංකුව වශයෙන් ඒක ඒගොල්ලන්ට කරන්න පුළුවන්. බැංකුව වල ඉතින් බලෙන් මිලදී ගැනීමක් නෙමෙයි. ඒගොල්ලන්ට කියනවා අපි මෙච්චර මොකද ඩොලර් මාකට් එකක් තියෙනවා. ඩොලර් ට්‍රේඩ් කරන මාකට් එකක් තියෙනවා. මිනිස්සු ඩොලර් විකුණලා රුපියල් ගන්නවා. එතකොට මේ මාකට් එකේ තමයි තීරණය වෙන්නේ එදිනෙදාට කීයකටද ඩොලර් එක විකිනෙන්නේ කියලා. ඒක වෙනම බිස්නස් එකක්. ඒ බිස්නස් එකේදී මහා බැංකුව කරන්නේ ඩොලර් ගන්නවා. එහෙම නැත්නම් සමහරලාට රටේ ඩොලර් අඩුයි කියලා ඒගොල්ලන්ට හිතෙනවා නම් ඒගොල්ලෝ ඩොලර් විකුණනවා. එතකොට එතන වෙනම ට්‍රාන්සැක්ෂන් එකන එතන වෙනම මාකට් එකක් තියෙනවා ඔටෝමැටිකලි සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. මොකද එතකොට ඒ හරහා තමයි ආපනයනකරුවන් අනිත් අය මුදල් ලබා ගන්න. බැංකු තමයි ඒක ගොඩක් වෙලාවට කරන්නේ. අරගොල්ලෝ බැංකුවට මුදල් දැම්මම බැංකුව අපි සාමාන්‍ය අපේ මුදල් ඒගොල්ලෝ රුපියල් වලින් ගිහින් අයට දෙනවා වගේ ඒගොල්ලෝ තියෙන විදේශ සංචිත වලින් යම් අවදානමක් අරගෙන ඒගොල්ලෝ යම් ක්‍රමවේදයකට අනුව ඒක අර ඩොලර් මාකට් එකේ ට්‍රේඩ් කරනවා. මේ මෙච්චරක් දීලා මෙච්චරක් ගන්නවා රුපියල් වලින් ඒ ආදී වශයෙන්. දැනට වෙලා තියෙන දේ දැන් ඕක සාමාන්‍යයෙන් ඕක සිද්ධ වෙන්නේ ඔය ආකාරයට. ඒකට කැමති අය කැමති විදියට ගිහින් ඩොලර්ස් දානවා. දැන් මම ඒක මහ බැංකුවට යනවා. ඊට පස්සේ මහ බැංකුවේ සංචිත වලට යනවා. දැන් එහෙම නැත්නම් බැංකුවකින් මහ බැංකුවට නොගිහින් බැංකුවේ සංචිත තියෙනවා නම් බැංකුවෙන් අපිටම කොමර්ෂල් බැංක් එකේ අපනයනකරුවෙක්ගේ දැන් ධනනායක අපනයනකරුවෙක් කියලා මම ආනයනකරුවෙක් කියලා උපකල්පනය කරොත් ධනනාට ලැබෙන ඩොලර් ඉපීමෙන්නේ කොමර්ෂල් බැංකුවට නම් මම ආනයනකරුවෙක් නම් මම කොමර්ෂල් බැංකුවේ නම් මම ආනයනය කරන්න ඕඩර් කරොත් මම කොමර්ෂල් බැංකුවට කෙලිම පුළුවන් ඒගොල්ලන්ගේ තියෙන ඩොලර්ස් වලින් ඒ පේමන්ට් එක කරන්න. රයිට්. සෝ එතකොට ඒ බැංක් සිස්ටම් එක through ඒක හැන්ඩල් වෙන අවස්ථාවක් තියෙනවා. දැන් සිද්ධ වෙලා තියෙන දේ තමයි ඇත්තටම මේ තියෙන ඩොලර් හිඟය නිසා මහ බැංකුවෙන් සීමා පනවලා තියෙනවා. ඕගොල්ලන්ට ලැබෙන ඩොලර්ස් වහාම බැංකුවේ තැන්පත් කරන්න. මේක අතේ තියාගෙන ඉන්න එපා. මේක බැංකුවේ තැන්පත් කරන්න. ඒ කියන්නේ මේ ඩොලර් ප්‍රමාණය බැංකින් සිස්ටම් එකට ගේන්න. මොකද බැංකින් සිස්ටම් එකට ගෙනාවේ නැත්තම් ඔය අර ආනයනකරුවන්ට දෙන්න ඩොලර්ස් බැංකුවට නැහැ. ඒක එකක්. අනිත් පැත්තෙන් සමහර වෙලාවට ඔයගොල්ලෝ දකිනවා ඇති මේ වෙද්දී අර ඩොලර් account එකක් තිබ්බට ඩොලර් වලින් earn කළාට ඩොලර් වලින් පඩි ලැබුණාට ඒ ඩොලර් account එකෙන් ඩොලර් ආපහු ගන්න ගියාම යම් අපහසුතාවයකට මුහුණ පානවා. රයිට්. එතකොට එහෙම අපහසුතාවයකට මුහුණ පාන්නේ මොකද ඒ ඩොලර් දැන් ඇත්තටම දැන්
ඩොලර් වලින් earn කරන අය සමහර අය ඇති අපිත් එක්ක අහන් ඉන්න අය හෝ එතකොට එහෙම ඩොලර් account එකක් තිබ්බ ඵලයට ගිහිල්ලා දැන් ඩොලර්ස් ගන්න බෑ. එහෙම අපහසුතාවයන් තියෙනවා. එහෙම අපහසුතාවයන් තියෙන්නේ මොකද අර විදේශීය සංචිතයන්ගේ මගාරවා ගන්න බැංකු සිස්ටම් එක ඇතුළෙම ඒ ඩොලර්ස් ටික තියාගන්නවා. තියාගෙන ඒ ඩොලර්ස් වලින් ගෙවනවා ආනයන වලට. ඒ වගේ කතන්දරයක්. මේක සාමාන්‍ය සිස්ටම් එකක මේක මෙහෙම වෙන්නේ නැහැ. මේක එහෙම වෙන්නේ නැත්තේ දැනට මේ අපි ඉන්න අර්බුදය නිසා ඒ යම් යම් සීමා පනවල තියෙනවා. ඒක කන්ට්‍රෝල් කරන්න මේ මහා බැංකුව විසින්. අර බ්ලැක් මාකට් එක ගැන කතා කළොත් මම දන්න විදිහට මේ උන්ඩියල් කියලා එකක් තියෙනවා. ඒ කරා සමහර ආනයනකරු මේ ගෙවීම් කරන්නේ ඒ සිස්ටම් එක කරා බැංකු හරහා නොයා. එතකොට ඒගොල්ලන්ට ආදායම් ලැබෙන්නේ ඒකෙන්. දැන් දැනට මට දැනෙන විදිහට මේක සැලකිලි ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. මොකද ලංකාවට එන යන මිනිස්සු අඩුයිනේ මේ කොරෝනා වෛරස් එකත් එක්ක. එතකොට ඒක හින්දා ඩොලර්ස් ගේන්න තියෙන ක්‍රමවේද අඩුයි බැංකින් සිස්ටම් එක ඇරුණකොට. මොකද දැන් සල්ලි එනවා නම් සල්ලි එන්න ඕන ගොඩක් වෙලාවට බැංකින් සිස්ටම් එක හරහාම තමයි. එතකොට මේ ප්‍රශ්නය තියෙනවා. මේ අර බ්ලැක් මාකට් එක ගත්තොත් එතකොට යම් තියෙන කට්ටිය ඩොලර්ස් තියෙන කට්ටිය බැංකු වලට අමතරව ඒගොල්ලන්ට ඕනේ ගන්නට ඩොලර්ස් විකුණනවා. දැන් අපි ගත්තොත් දැනට එක්ස්චේන්ජ් රේට් එක රජය කියන්නේ 200ට පොඩ්ඩක් වැඩියි මේ අවට ගන්න. නමුත් අපි දන්නවා සමහර මනි ට්‍රාන්ස්ෆර් තැන් වලට ගියොත් ඩොලර් එකක් ගන්න රුපියල් 230ක් වුණත් ගෙවන්න මම ඇත්තටම බලලා නැහැ ළඟදී ගිහිල්ලා. එහෙම ගෙවන්න සිද්ධ වෙන අවස්ථා වෙන්න පුළුවන්. අර ඒක එකක්. අනිත් එක ඔය උන්ඩීල් වගේ දේවල් වලදී මට දන්න තරමට වෙන්නේ කවුරු හරි පිටරට ඉන්න කෙනෙක් ගෙවීම කරනවා ආනයනකරුවා වෙනුවෙන්. එයාට ලංකාවේ බැංකින් සිස්ටම් එක හරහා ඩොලර් ආනයනකරුවාට එතකොට කියන්නේ පිටරට ඉන්න කෙනෙක්. මෙහෙ ඉන්න කෙනා ඒ වෙනුවට මෙහෙ ඉන්න කාට හරි සල්ලි ගෙවනවා. එයාගේ වෙන්නේ මෙහෙ ඉන්න කවුරු හරි කෙනෙක්ට මේ වගේ මේ බ්ලැක් මාකට් එක හරහා කියන්නේ මෙහෙ ඉන්න කෙනෙක්ට එයාගේ වයිෆ්ට වෙන්න පුළුවන් ළමයිට වෙන්න පුළුවන් ඒ ආදී වශයෙන්. නමුත් එහෙම එකකදී ප්‍රශ්නේ වෙන්නේ එහෙම එකකදී ක්‍රෙඩි කළා භාණ්ඩයක් ආනයනය කරොත් ඒ ආනයනය කරන එක කොහරි ආයි පොඩ්ඩක් ලයින් එක කරනවා මේෂ්. භාණ්ඩයක් ආනයනය කරොත් ඒ ආනයනය කරපු අඩුලාටය ආදි වශයෙන් නිදි සටහන් වල රේගුවෙන් ඒ ආනයනය කරන භාණ්ඩය ආනයනය කරන භාණ්ඩයේ මිල ආනයනය කරන ගෙවන එක ඒක රේගුවේ සටහන් වෙනවා. මොකද රේගුව හරහා එනවා නම් අපි හිතමු රේගුව හරහා නැතුව හොරෙන් ගෙන්නනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් රේගුව හරහා එනවා නම් රේගුවේ ඒක සටහන් ඕනේ අදාළ බදු ගෙවන්න ඕනේ. එතකොට මේක අර balance of payment වල errors and omissions වගේ කියලා සටහන් වෙනවා. එතකොට මොකද ඒ දැනට මේ මුදල් රටෙන් එළියට නොගියත් කොයි වෙලේ හරි ඒ සල්ලි රටෙන් එළියට යන්න ඕනේ. ඒක තමයි මට දැනෙන් තේරෙන විදිහට මම එක්ස්ප්ලেইন කළේ. මට ලොකු අතිවිශිෂ්ට අවබෝධයක් නැහැ බ්ලැක් මාකට් එක සම්බන්ධයෙන්. ඇත්තටම ඔය මම දන්න එක තමයි උන්ඩීල් ඇතුළු ඔය ඔපරේෂන්ස් සිද්ධ වෙන ආකාරය. ඒක තමයි මම පැහැදිලි කළේ. මම දැන් තව කෙනෙක්ගෙන් අහන්න පුළුවන් ඊට වැඩිය මේ ගැඹුරු අවබෝධයක් තියෙන කෙනකින් බ්ලැක් මාකට් ඔපරේට් වෙන ආකාරය ගැන. ඒතකොට මේෂ් අර බදු පනතත් එක්ක යම් කිසි මුදලක් එයිද එහෙම බ්ලැක් ඒ කියන්නේ ඒකෙන් අර බදු සහනයක් දීලා බදු ක්‍රමයෙන් නැති කට්ටියට කූලි තියෙන සල්ලි අරන් එන්න කියලා අර උමේෂ් කිව්වා වගේ. ඔව් ඉතින් එහෙම වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. සමහරලාට එහෙම කරා මිනිස්සු ඇවිල්ලා තැම්පත් කරනවා. නමුත් මේවා ඉතින් ඇත්තටම මම මේක මගේ පෞද්ගලික මතය. මම දකින විදිහට මේවා මේ තිරසාර හෝ එච්චර අපි එන්කරේජ් කළ යුතු දේවල් නෙමෙයි. මේකෙන් අපිට ඇත්තටම පෙන්වන්නේ අපි කොච්චර අගාධ තත්යකට වැටිලාද කියන එක. දැන් සරලවම කිව්වොත් මේ කියන්නේ බදු ගෙවලා නැහැ. බදු ගෙවුවේ නැති එකට අපි ඕකේ කිසි ප්‍රශ්නයක් නැහැ එන්න දැන් ගෙවන්න. ඒ කියන්නේ බදු ගෙවපු නැති එකෙන්ද අපිනේ අර හිරකාරයෙක්ට හරි වා කොච්චර මෙව කළත් කමන්නේ අවුලක් නැහැ. දැන් එන්න අපි ඔයාලට ජොබ් එකක් දෙන්නම් වගේ වැඩක් තමයි මේ කියන්නේ. එතකොට අර ඒකෙන් ඒ පනත ඒ නීතිය ගේන එකෙන්ම පේනවා රටක් වශයෙන් කොච්චර බදු ආදායම එකතු කරන එක වැරදි විදිහටද කරලා තියෙන්නේ, කොච්චර අකාර්යක්ෂමයිද රටේ බදු ආදායම කියන එක. මේ පනත ගේන්නම සිද්ධ වෙන්නේ මිනිස්සු බදු ගෙවන එක පැහැර හැරලා තියෙන නිසා. සහ ඒ පැහැර හැරපු එකට කිසිම නිශ්චිත පියවරක් අරගෙන නැති නිසා. එතකොට ඒකෙන් යම් ආදායමක් එයි. නමුත් ඒකෙන් ප්‍රශ්න විසඳෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඒකෙන් එන ආදායම මං හිතන්නේ ඊටම මං හිතන්නේ පොඩි
දැනට ගැලවෙන්න පුළුවන් ආදායමක් කිය මාසයකට දෙකකට වගේ දැනෙන විදිහට නම්බර්ස් කියන්න නම් මට ඇත්තම තේරෙන්නේ නැහැ මොකද ඒක තීරණය වෙන්න මේ අපි කතා කරන්නේ මේ හරි ඇත්තට මේ ලීගල් ට්‍රාන්සැක්ෂන් එකක් අනුමත කිරීමක් වගේ දෙයක් මේ වගේ පනතක් කරා සිද්ධ වෙන්නේ හංගන් හිටපු දෙයක් ඔගොල්ලෝ එළියට දානවා ඔගොල්ලෝ එළියට දැම්මොත් ඔයාලට ටැක්ස් ගෙවන්නේ නැහැ හැබැයි පස්සේ ආවොත් ටැක්ස් ගන්නවා ඒ වගේ එකකට එතකොට ඒක හරහා කොච්චර වේද කියලා එස්ටිමේට් දෙන්න අමාරුයි ඇත්තටම නමුත් මේක ඉතින් අර ප්‍රශ්නේ විසඳුම නෙමෙයි මේක ප්‍රශ්නය පිළිනිදු වෙන හොඳ අවස්ථාවක් මම නම් දකින විදිහට උමේෂ් බොහොමත්ම ස්තුතියි ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීම් කීපයක් කරේ අපිටත් එක යම් පිරිසක් ඇත්තටම ප්‍රශ්නත් දිගට මෙව්වා සාපිත් එක රැඳිලත් හිටියා බොහෝ දෙනෙක් මේක YouTube එක හරහා බලනවා මම උමේෂ් ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා පැය දෙකකට ආසන්න කාලයක් මේ පැහැදිලි කිරීම් ටික කරාට මොකද ආර්ථික විද්‍යාත්මකව සහ සිංහලෙන් විශේෂයෙන් මේක පැහැදිලි කරන්න පුළුවන් කට්ටියත් අඩුයි සහ සරලව මේක උමේෂ් පැහැදිලි කරා උමේෂ් බොහොම ස්තුතියි අපි සාරාංශගත කරොත් එහෙනම් උමේෂ් මම හිතන්නේ ක්‍රම 6ක් කිව්වා අපේ අද සාකච්ඡාවේ මාතෘකාව උනේ IMF එකට නොයා මේ ආර්ථික අර්බුදයෙන් අපිට එළියට එන්න පුළුවන්ද කියන එක ඇතුළත උමේෂ් කිව්වා ක්‍රම 6ක් තියෙනවා උමේෂ් මුලින්ම කිව්වා IMF එකට යනවනම් ක්‍රම දෙකයි තියෙන්නේ අපිට යන්න එකක් තමයි අපි ණය ප්‍රතිව්‍යුහගත කරන්න යන්න අවශ්‍යයි නමුත් උමේෂ් කියලා තියෙන සමීක්ෂණ වලට අනුව ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියාට පස්සේ ඒ කියන්නේ මත දෙකක් තියෙන එක මතයක් තමයි කොහොම වුණත් එතකොට අනාගතයේදී අපිට අපි ගැන විශ්වාසය පළුදු වෙලා යම්කිසි ආකාරයක බොහෝ වෙලාවට වැඩි පොලියක් අපෙන් අය කරයි මොකද එකපාරක් ණය ගෙවුවේ නැති වුණාට පස්සේ අපේ කීර්ති නාමයට සිදුවන හානිය නිසා ඒක එක පැත්තක් ඒක IMF එකට යන්න පුළුවන් එක අවස්ථාවක් මොකද අපි ගිහිල්ලා කිව්වොත් අපි ණය රීස්ට්‍රක්චර් කරන්න කියලා කවුරුත් අහන්නේ IMF එක හරහාම යන්න ඕනේ දෙවෙනි ක්‍රමය තමයි අපි IMF එකෙන් කෙටි කාලින ලෝන් එකක් අරගෙන එතකොට අපි IMF ප්‍රෝග්‍රෑම් එකකට යනවා ඒගොල්ලෝගේ තියෙන එතකොට නැවත වරක් ස්වෛරී බැඳුම් කරයක් නිකුත් කරලා අඩු පොලියකට තව පොඩ්ඩක් ප්‍රශ්නේ විසඳ ගන්නකම් අපි හරියට විසඳ ගත්තොත් ගන්නකම් පොඩි කාලයක් ගන්න පුළුවන් කියන එක. හැබැයි උමේෂ් පැහැදිලිව කිව්වේ මේ හැමතිස්සෙම ටයර් එකේ පැච් දාගෙන යනවා වගේ මේක යන්න බෑ. අපි දීර්ඝ කාලීනව ආර්ථිකයේ යම්කිසි ප්‍රතිසංස්කරණයක් කරන්න ඕන කියලා. කොහොම වුණත් IMF එක කරන ඔයා යනවනම් උමේෂ් ක්‍රම 6ක් කිව්වා. ඒකේ මූලිකම එක තමයි ආර්ථිකය සම්පූර්ණයෙන් මේ තියෙන ප්‍රශ්න ටික විසඳලා ආනයන අපනයන වැඩි වෙන ප්‍රතිපත්ති ගෙනල්ලා අර ජනාධිපතිතුමා කිව්වා වගේ අපේ බිස්නස් කරන්න තියෙන බාධාවන් ඉවත් කරලා මේ දේවල් කරන්න අවශ්‍යයි. නමුත් කොහොම වුණත් උමේෂ් තවත් කාරණා 6ක් කිව්ව එකෙන් පළවෙනි එක තමයි අපිට පුළුවන් ආනයන තවදුරටත් පල්ලෙහාට දාගෙන යන්න ඒ ක්‍රමේ යන්න කැමති නම් ඒක ඉතාමත්ම වේදනාකාරී වෙයි. උමේෂ් උදාහරණයකට කිව්වේ විශේෂයෙන්ම අපේ තියෙන අපි කියන මේ මොනවාද වන්දනා ගමන් තහනම් කිරීම පිටරට යන ඒ වගේ එකක් විතරයි වාහන තහනම් කරලා තියෙනවා. තවත් ආනයන අපිට හකුලන්න වෙයි. ඒතකොට ජනතාවට පීඩනයක් එයි. ඒක එක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි උමේෂ් පැහැදිලි කරේ විශේෂයෙන්ම අපිට අපේ තියෙන සම්පත් පෞද්ගලීකරණය කරලා හරි නැත්නම් බදු දීලා හරි අර අපි හම්බන්තොට වරායට කරා වගේ ඒ වගේ ක්‍රමයකින් අපිට යම්කිසි මුදලක් ගන්න පුළුවන්. හැබැයි අපි මේ පෞද්ගලීකරණය හරි විකුණන හරි කරන එක පිටරට කෙනෙක්ට තමයි කරන්න ඕනේ. මොකද අපිට ඩොලර් පිටරට හෝ ලංකාවේ ඩොලර් වලින් දෙන්න පුළුවන් කෙනෙක්ට තමයි මේක කරන්න ඕනේ. එහෙම නැත්නම් තේරුමක් වෙන්නේ නැහැ කියන එක. තුන්වෙනි එක උමේෂ් ප්‍රකාශ කරේ අපිට පුළුවන් ආයෝජන අරගෙන ඉන්න පෝත් සිටි එක හරි මොනවා වගේ කවුරු හරි ඇවිල්ලා මේ ආයෝජනය කරනවා. නමුත් ආයෝජනය කරන්නත් අපේ අභ්‍යන්තර ස්ට්‍රක්චර් එක වෙනස් කර ගන්න. මොකද අපි දැනට අර 99 වෙනි ස්ථානයේ ඉන්නේ ease of doing business එකේ. හතරවෙනියට උමේෂ් ප්‍රකාශ කරේ අපිට තව ටිකක් සබ් ෆැසිලිටිස් ගන්න පුළුවන් ඕනනම් ඒක කෙටි කාලීනයි අරගෙන මේ සංචාරක කර්මාන්තය පොඩ්ඩක් දියුණු වෙනකම් ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඒක පස්වෙනි ක්‍රමේ පොඩි කාලයක් අල්ලන් ඉන්න පුළුවන්. පස්වෙනි ක්‍රමේ තමයි උමේෂ් ඒක හතරවෙනි ක්‍රමේ පස්වෙනි ක්‍රමේ උමේෂ් කිව්වේ අතරම අපිට සින්ඩිකේටඩ් ලෝන්ස් ගන්න පුළුවන්. අර ආයතන කිහිපයක් එකතු වෙලා ලෝන්ස් දෙනවා. එහෙම සින්ඩිකේටඩ් ලෝන්ස් අරගෙන තව පොඩ්ඩක් යන්න පුළුවන්. හයවෙනි ක්‍රමේ උමේෂ් කිව්වේ අතරම අර අපි කියනවා අර 1970 ගණන් වල තිබ්බ රබර් සහල් ගිවිසුම වගේ ට්‍රේඩ් වල අපි කාගෙන් හරි ආනයනය කරන එක වෙනුවට අපි භාණ්ඩයක් ඒ වෙනුවට ලබා දීලා මේක අපේ ඩොලර් ඉවතට යාම අවම කරගෙන මේක පොඩ්ඩක් ෂේප් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඔය ක්‍රම 6 තමයි උමේෂ් මූලික වශයෙන් කිව්වේ. ඒ කොහොම වුණත් IMF එකට යන්න පුළුවන් ක්‍රම දෙකකොත් කෙසේ වෙතත් ආර්ථිකයේ විශාල වශයෙන් සම්පූර්ණයෙන් මේක හදා ගන්න පුළුවන් පැච් නැතුව අලුත් ටයර් එකක් දාගෙන මේක හොඳ තත්ත්වයකට ගන්න පුළුවන් කියලා තමයි උමේෂ් කිව්වේ. උමේෂ් ගොඩක් ස්තුතියි උමේෂ්ගේ වෙලාවට. උමේෂ්ගේ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි දනා මේ ආරාධනා කළාට මම හිතනවා මේක ගොඩක් අයට මේ දැනුම ලැබෙනවා. ගොඩක් අය ස්තුති කළා තියෙනවා.
අපිට අපේ Facebook පිටුව හරහා ඇඩ්වොකාඩා ප්ලස් එක ලයික් කරන්න, අපේ YouTube channel එක subscribe කරන්න. මේ වීඩියෝස් ඔක්කොම එකකට දානවා. තවත් අලුත් වීඩියෝස් උත් අපි දාන්න බලාපොරොත්තු වෙනවා. අර bell button එකක් තියෙනවා. ඒක click කරන්න. එතකොට අලුත් වීඩියෝස් යද්දි live වෙද්දි ඔයගොල්ලන්ට notification එකක් ගන්න පුළුවන්. ඒ වගේම අපි explainers උත් දාලා තියෙනවා. ආර්ථිකය ගැන හැමෝටම වැඩි දැනුමක් ඇති කරන්න. ඉතින් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබස්ක්‍රයිබ් කරන්න කියලා කියමින් උමේෂ් සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරමින් අපිත් එක්ක එකතු වෙච්ච හැමෝටම සුබ රාත්‍රියක් කියලා කියමින් අපි සමුගන්නවා. බොහොම ස්තුතියි උමේෂ්, හැමදෙනාටම සුබ රාත්‍රියක්. Thank you, Dana. Okay, good night. Good night.